අපි දැන් මෙච්චර දවස් අපි කතා කළා මේ ඕගොල්ලන්ගේ මේ බැංකු නොවන මූල්‍ය ආයතන විෂයට සම්බන්ධව යම් ආකාරයක වටපිටාවක්. ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඊට පස්සේ මොනවද මේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර, කවුද රෙගියුලේටර්ස්ලා, එතකොට ඒ වගේම තව ප්‍රධාන මාතෘකාවක් කතා කරා ගෙවීම් හා පියවීම් ක්‍රමය. ඒ වගේම ඒ ආදි වශයෙන් අපි ප්‍රධාන මාතෘකා කීපෙකුත් එක්කම අපි යම් ආකාරයක හඳුනා ගැනීමක් කරා මේ විෂයේ මූලික දේවල්. දැන් ටික ටික අපි විෂය ඇතුළට ගමන් කරමින් ඉන්නේ. එතකොට මම අද ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන ආයිලන්ඩ් පෝනින් පාඩම කතා කරා වර්ඩ් ડોකියුමන්ට් එකක් එක්ක. ඔයගොල්ලන්ට තව ලැබෙන්න සැලසුවා මේ PowerPoint එක. ඒවත් අපි කතා කරා. ඉතින් ඒ නිසා මේ ඒව ගැන ඔයගොල්ලෝ දැඩි අවධානයෙන් ඉන්න. මොඩල් ආන්සර්ස් මෙහි ගන්න පුළුවන් ඉන්ස්ටිටියුට් එකෙන් සමහරට ඔයගොල්ලන්ට එවනවා මම හිතන්නේ එක්සෑම් කිට් වල මොඩල් ආන්සර්ස් කීපයක් ගන්න ඊට ටිකක් වැඩියෙන් ළඟ තියෙනවා නම් කමක් නැහැ. දැන් මේ සිලබස් එක යටතේ විභාග පටන් ගන්න 2014 වර්ෂේ 2014 ඉඳලා කොහොමුණත් 2016 18 වගේ ඉඳලා එක අවුරුද්දක විභාග දෙක බැගින් පවත්වලා තියෙනවා. පේපර්ස් 7ක් 8ක් එක්සෑම් පේපර්ස් 7ක් 8ක් මොඩල් ආන්සර්ස් එක තිබුණාට කමක් නැහැ. මොකද මම ප්‍රශ්න සාකච්ඡා කරනකොට සමහර විෂයන් ලෙසන්ස් ඉවර කළා ඒකට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ නිසා දැම්මම ඔයගොල්ලන්ට මොඩල් ආන්සර්ස් ගන්න පුළුවන් නම් ළඟ තියා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද අපි අවසානයේත් කතා කරනවා. ඒ අතරතුරත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ලබන සතිය වගේ දැන් අර පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් පාඩම, ගෙවීම් හා පියවීම් පාඩම අපි ඉවර කරපු නිසා ඒකට අදාළ ප්‍රශ්න කීපයක් විභාගෙදි කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා මම කැමති ලබන සතිය ඊළඟ සතිය වගේ කතා කරන්න. ඒ නිසා ඒකත් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්න. ඊළඟට දැන් අද අපි බලමු ඔයගොල්ලන්ට ඒවලා තියෙන ලෙසන්ස්. මෙන්න මේ විදිහේ ලෙසන්ස් ප්‍රමාණයක් මේ ලෙසන්ස් ඒවලා තියෙනවා. ලැබිලා ඉතින් ඔක්කොම මම හිතන්නේ මෙන්න මේ ප්‍රමාණය මෙතන තියෙනවා වර්ඩ් ડોකියුමන්ට් එකේ අනවසර මූල්‍ය ව්‍යාපාරය. මේක සම්පූර්ණම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න එන ආකාරය බලලා මම හදපු නෝට් එකක්. ඒ කියන්නේ ප්‍රශ්න වලට පහුගිය පේපර්ස් බැලුවම ප්‍රශ්න එහෙම ඇවිල්ලා තිනවා මොඩල් ගයිඩන් ක්වෙස්චන් පේපර් එකක් තියෙනවා. ඒකේ වගේ ප්‍රශ්නත් බලලා හදපු නෝට් එක. ඒ නිසා මේක බොහොම සැලකිල්ලෙන් අපි සාකච්ඡා කරන්න ඕන. ඊළඟට මෙන්න මේ 52ක් තියෙනවා. 2006 අංක 6 2006 අංක 5 IML කියලා කියන්න පුළුවන්. 2006 අංක 5 මුදල් විසුද්ධිකරණ වැළැක්වීම, 2006 අංක 6 මුදල් ගනුදෙනු වාර්තා කිරීම. මේකත් ඔයගොල්ලෝ බැංකු නොවන මූල්‍ය ආයතන විශ්ය කතා කරත් දැනගෙන ඉන්න ඕන. මම තාම දීර්ඝව මේක A to Z ම කතා කරන්න. නමුත් මේකේ මේ PowerPoint එක ඇතුලේ අවශ්‍ය මූලික කාරණා ටික අපි සාකච්ඡා මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ අපි යම් ආකාරයකට සාකච්ඡාවක් කරමු. මේවත් ඔයගොල්ලෝ දැනගන්න ඕන. මොකද මේ සම්බන්ධව මම මතකද ඔයගොල්ලන්ට මුලින්ම කිව්වා මේ විෂයට අදාළ සම්බන්ධ වෙන විශේෂයෙන් බැංකුව හා මූල්‍ය ක්‍රමයට අදාළ අනපනත් නීති රීති කියලා කොටසක් කතා කරා. ඒ ලයිස්තුවේ මේ 52ක් තිබුණා. ඒ විශේෂයෙන්ම මුදල් නීති පන්ති, ඒ කියන්නේ මොනිටරි ලෝ ඇක්ට් එක, මුදල් ව්‍යාපාර පන්ති, ලීසින් ඇක්ට් එක, ගෙවීම පියවීම් ඇක්ට් එක, ඒ ආදී වශයෙන් අපේ ප්‍රධාන රාජ්‍ය සුරකුම්පත් වෙළඳාම හා සම්බන්ධ අනපනත් නීති රීති, ඒ ආදී වශයෙන් නීති රීති ගණනාවක් තියෙනවා. ඉතින් ඒවත් ඕගොල්ලෝ ඒව සම්බන්ධව දැනුවත් වෙන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේක ඒ ආශ්‍රයෙන් ඒ සම්බන්ධව ඉදිරිපත් කරලා තියෙන PowerPoints දෙකක්. එතකොට ඒවත් අපි සාකච්ඡා කරන්න ඕන. ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේ පාඩම. මේකේ අතර මේක මුදල් ව්‍යාපාර පන්සා අනවසර මුදල් ව්‍යාපාරය. මට පොඩ්ඩක් කවුරුහරි පැහැදිලි කරලා කියන්න මෙන්න මේ පෙන්නන මුදල් ව්‍යාපාර පන්සා අනවසර මුදල් ව්‍යාපාර. මේක මම කලින් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරාද? මට පොඩ්ඩක් කියන්න කවුරු හරි. මට රෙස්පොන්ස් කරන්න කවුරු හරි. මේක මම සාකච්ඡා කරාද? මේ PowerPoint එක. මම හිතන්නේ කතා කරලේ නැහැ. මට මතක තියෙනවා කතා කරන්නේ මේකත් අපිට කතා කරනවා. මේකයි අර අනවසර මුදල් ව්‍යාපාරෙන් කියන නෝට් එකයි රයිට් නෑ. හරි. ඕකේ ෆයින්. රයිට්. ඒ දෙක එකට යන දෙකක්. රයිට්. මතක තියාගන්න. මෙන්න මේ මුදල් ව්‍යාපාර පන්සා අනවසර මුදල් ව්‍යාපාරෙන් කියන මේ PowerPoint එකයි මෙන්න මේ අනවසර මුදල් ව්‍යාපාරයන් කියන එකයි මේ පාඩම් දෙක PowerPoint එකයි Word document එකයි මේ දෙක එකම ලෙසන් එකේ අපි මේ කරුණු සාකච්ඡා දෙක එකට යන්නේ. එකට පාඩම් කරද්දී එකට තියාගෙන පාඩම් කරන්න මතක තියාගන්න. රයිට්. ඊළඟට මෙන්න මේ එක අලුත් පාඩමක් මේක රජයේ සුරකුම්පත් හි ආයෝජන සහ හි ප්‍රතිලාභ. මේකෙත් නෝට් එකකුත් තියෙනවා. මේ නෝට් එක අද එවන්නේ. නෝට් එක මම පස්සේ වෙනවා ඔයගලන්ට. මේකත් අපි අද වෙලා තිබුණොත් අද කතා කරනවා. නැත්නම් අපිට ඊළඟ දවසේ කතා කරන්න පුළුවන්. ඔය විදිහට තමයි අද අපේ පෙළ ගැස්ම තියෙන්නේ. අපි ඒ නිසා ඉස්සෙල්ලාම
මෙන්න මේ 52 මෙන්න මේ 52 අපි ඉක්මනට කතා කරලා කෙටියෙන් මේක ඇත්තටම ටිකක් දීර්ඝව තියෙනවා. මේ දෙක අපි කතා කරමු. 2006 අංක 5 2006 අංක 6. එතකොට මේකෙන් අපි මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, ඒ වගේම මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත. අංක 5 අයියා. අංක 6 මල්ලි. අපි අයියා කතා කරලිමු ඉස්සෙල්ලා. රයිට්? 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත. රයිට්. මම කැමතියි මේක සාකච්ඡා කරනකොට එක මුදල් විශුද්ධීකරණය. මනි ලොන්ඩරින්. දැන් මනි ලොන්ඩරින් කියන්නේ නීත්‍යානුකූල නොවන දෙයක්. නීති විරෝධී දෙයක්. ඒතර ඇන්ටි මනි ලොන්ඩරින් කියන්නේ ඒ නරක දේ නීත්‍යානුකූල නොවන දේ වැළැක්වීම සඳහා මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා වූ පනවන ලද නීතිය. රයිට්? ඒක අපි කතා කරන්නේ. ඒකට නීතියක් ලංකාවේ පනවලා තියෙනවා මුදල් විශුද්ධීකරණය සඳහා. ඒ කියන්නේ අපි මම ඔයගොල්ලන්ට ගයිඩ් කරන්නම් මේ කොහොම ස්ලයිඩ්ස් ටික කතා කරන්න වෙන්නේ නැහැ. ඒක මම ටට්ටක් ගාලා කතා කරන්නම්. ඒතර ඔයගොල්ලෝ ගෙදරදී ලෙෂලි කියව ගන්න ඒ ටික. රයිට්? ඒක දැනගන්න ඕන මාතෘකාවක් නිසා. රයිට්? රයිට්. මුදල් විශුද්ධීකරණය. මේකේ අරමුණ, මේ පනත පැනවීමේ අරමුණ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය තහනම් කිරීම සඳහාද මුදල් විශුද්ධීකරණයේ මර්ධනය කිරීම සහ වැළැක්වීම පිණිස අවශ්‍ය පියවර සැලැස්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත. මේක තමයි අරමුණ. දැන් ඕනම නීතියක් පනවද්දී ඒ නීතියේ අරමුණ, ඒ කියන්නේ නීතිය පැනවීමේ අරමුණ, අභිප්‍රාය, ඔබ්ජෙක්ටිව් එක සඳහන් වෙනවා. ඒක තමයි මුලින්ම කියලා තියෙන්නේ. මේ නීතිය පැනවීමේ අරමුණ. එතකොට මේ මුදල් විශුද්ධීකරණය මැඩ පැවැත්වීම, මර්ධනය කිරීම හා ඊට සම්බන්ධ අනුශාංගික කාරණා සඳහා පනවන ලද නීතියක්. මෙතන අපි බලමු මොකද්ද මුදල් විශුද්ධීකරණය කියන්නේ කියලා. මනි ලොන්ඩරින්. අපි ඇඳුම් ලොන්ඩරි කරනවා, අපි දන්නවා ඇඳුම් ලොන්ඩරි කරනවා කියන්නේ අපිරිසුදු ඇඳුම් පිරිසුදු කර ගැනීම. ඒක තමයි ඇඳුම් පිරිසුදු කරනවා කියන්නේ. පිරිසුදු කිරීම. එතන මුදල් පිරිසුදු කරන මුදල් විශුද්ධීකරණය කියන්නේ කළු සල්ලි සුදු කිරීම. ඒ කියන්නේ black money white money කරන එක. ඒක සම්පූර්ණ නීති විරෝධී, නීත්‍යානුකූල නොවන දෙයක්. ඒක වැළැක්වීම සඳහා තමයි මේම නීතිය පනවලා තියෙන්නේ. ඒතර මේකේ මේ සාකච්ඡාවෙන් පස්සේ අදම කරන්න බැරි වෙයි. මම වෙන දවසක කියන්නම්. ඒක ගැන තෝල් දැනුවත් ඉන්න ඕනේ. මොකද බැංකින් කරනකොට මේ වපසරිය, මේ හැම වටපිටාවක හැම එකක් ගැනම ඔයගොල්ලන්ට යම්මාකාරයක අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ළඟදී දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා දෙනවා බිල් එකක්. ඒ කියන්නේ කෙටුම්පතක්. මුදල් පනත, මුදල් සංශෝධන පනත කියලා. ඒකේ ඒකේ යම් සහන දීලා මේ අපිට තියෙන විදේශ විනිමය අර්බුදය නිසා පිටරට තියෙන විදේශ විනිමය ලංකාවට ගෙනෙන්න අවසර දෙන පනතක් හැටියට තමයි මේ යෝජනාවක් හැටියට තමයි ඒක සැලකෙන්නේ. ඒතර අනේ ඒකත් එක්ක මේකේ යම් ආකාරයෙන් ගැටීම් තියෙන බව පේන්න තියෙනවා සමහරවිට. මේ ගැන විශේෂඥයෝ සමහර අදහස් පළ කරන්නේ නැහැ, මත පළ කරන්නේ නැහැ, යම් ආකාරයේ සාකච්ඡාවන් මේ දවස්වල කරනවා. ඒව ගැන ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න. මොකද ඒව ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන්න අවශ්‍යයි බැංකර්ස්ලා හැටියට. ඒ කියන්නේ අනාගත බැංකුවරු වෙන්න පුළුවන්, දැන් බැංකුවල වැඩ කරන අය වෙන්න පුළුවන්. හැමෝටම මේ ගැන දැනුමක්, වැටහීමක් තියෙන්න අවශ්‍යයි. රයිට්. ඒකත් මම කිව්වේ ඔයගොල්ලන්ගේ දැන ගැනීම සඳහා. රයිට්. එතකොට ඒ විදිහට තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. මේක තමයි අරමුණ. රයිට්. මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ අරමුණ. වැළැක්වීමේ පනතේ අරමුණ. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම හා විධාන සඳහා වූ පනතක් මේක. මේකේ පනතේ විධිදාන අදාළ වීම. ඒ කියන්නේ මේක වරදක් මුදල් විශුද්ධීකරණය. ඒතකොට මේ පනතේ තියෙන යොදලා තියෙන විධිවිධාන අදාළ වෙන්නේ කුමන අවස්ථාවලද කියලා මේක කියන්නේ. ශ්‍රී ලංකාවේ වාසිකව සිටි ලංකාවේ වාසය කරනවා නම් මේ පන්ති යටතේ වරදක් කරොත් වරදකරුවෙක් වෙනවා. ඒ වගේම මේ පන්තියේ විධාන යටතේ වරදක් සිදු කිරීම සඳහා යොදා ගන්නා ආයතනයක් වන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන යන හා ශ්‍රී ලංකාවේ සංස්ථාගත කළ ආයතනයක් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කළ බැංකුවක ශාඛාවක් හෝ මූල්‍ය ආයතනයක ශාඛාවක්. ඔය කියන්නේ මොකද්ද? ඒක හරියට තේරුම් ගන්න ඕනේ. මේ පනතේ වරදක් සංස්ථාපනය මේ නීතියේ වරදක් සංස්ථාපනය වෙන පුද්ගලයෙක් ලංකාවේ වාසිකව සිටියේදී, කියන්නේ වැසියෙක් වශයෙන් සිටියේදී යම් වරදක් සිදු කළොත් මේ පනතේ හැටියට එයත් මේකට අහු වෙනවා. ඒ වගේ යම් ආයතනයක්. ඒක මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. වෙනත් ආයතනයක් වෙන්න පුළුවන්. ලංකාවේ ලියාපදිංචි කරපු ආයතනයක් වෙන්න පුළුවන්. ලංකාවෙන් පිටත ලියාපදිංචි කරපු ඉන්කෝපරේට් කරලා ලංකාවේ පවත්වන ශාඛාවක්, බැංකුවක්, මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ වරදට වැරදිකරුවෝ වෙනවා. මේ පනතේ කියලා තියෙන ආකාරයේ වරදක් සංස්ථාපනය වුණොත්. රයිට්? ඒක තේරුම් ගැනීම අවශ්‍යයි. රයිට්. ඊළඟට ඒක තමයි අදාළ වීම. පනත අදාළ වීම. මුදල් විශුද්ධීකරණ වරද. ඔන්නේ මුදල් විශුද්ධීකරණය කියන්නේ මොකක්ද කියන එක මේකේ පැහැදිලි කරලා දෙනවා. මොකක්ද වරද කියලා. රයිට්?
යම් දේපලක් ඍජුවම හෝ වක්‍රව යම් නීති විරෝධී ක්‍රියාකාරකමින් හෝ නීති විරෝධී ක්‍රියාකාරකමින් ලත් මුදලකින් ව්‍යුත්පන්න වූ හෝ උපලබ්ධ වූ බව දැනුවත්ව හෝ දැනගනු ලැබීමට හේතු ඇතිව යම් දේපලක් පිළිබඳ ගනුදෙනුවක ඍජුව හෝ වක්‍ර වේදන. ඒ වගේ දේපලක් බාර ගන්න, සන්තකේ තබා ගන්න, සංගවා ගන්න, බැහැර කරන හෝ ශ්‍රී ලංකාවට ගෙනෙන ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනෙනු ලබන හෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ඔය ඔක්කොම දේවල් මේ වරද සම්බන්ධව අදාළ වෙනවා. මොනවද? මේ කියන වරදවල්. ඒ නිසා මේවා හරියට අවබෝධයෙන් කියවලා තේරුම් ගැනීම අවශ්‍යයි. right. තේරුම් ගැනීම අවශ්‍යයි. right. ඊළඟට ඔන්න ඒ වගේ වරදක් සංස්ථාපනය වුණොත් ඔය කියන මුදල් විශුද්ධ කරන මහාධිකරණ ඉදිරියේ, ඒ කියන්නේ හයි කෝට් පවත්වන නඩු විභාගයෙන් පසු වරද කරනු ලැබුව විට මෙන්න මේ කියන ආකාරය ඊට පල්ලෙහා තියෙන බුලට්ස් දෙකේ තියෙන විදිහට දඬුවම් පනවනවා. ඒ වගේම බන්ධනාගාරගත කිරීමක් හෝ දෙකම දඬුවම් දෙන්න පුළුවන්. හරිද? ඒ වගේම වරදක් කරත් මේ දඬුවම් තියෙනවා. මේ තියෙන්නේ වරදක් කරොත් ලැබෙන දඬුවම් මේ කොටසේ. right? ඒ වගේම වරදක් කිරීමට උත්සාහ කිරීම, තත් කරනටත් ඒහා සමානව දඬුවම් නියම කරලා තියෙනවා මේ පනතේ. මේ කාරණා දෙකෙන්. right? ඒක තේරුම් ගැනීම අවශ්‍යයි. ඒක ඔයගොල්ලෝ කියව ගන්න. right? ඊට පස්සේ වරද හෙළිදරව් කළ යුතු බව. ඒ වගේම මේ වගේ වරදක් දැක්කම දැනගත්තම ඒක හෙළිදරව් කරන්න ඕන කියලා තියෙනවා. ඒ වගේ ඒක ඔය කියන්නේ ඒක යම් දේපල යම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ව්‍යුත්පන්නව හෝ උපලබ්ධිය තිබෙන බවට තමා විසින් කරගෙන යන යම් කර්මාන්තයක යම් ආකාරයක කර්මාන්තයක් ව්‍යාපෘතියක් ව්‍යාපාරයක් හෝ සේවා නියුක්තික ක්‍රියාවලියක. ඒ කියන්නේ මුදල් ව්‍යාපාරද ඇතුළුව ඕනම ආකාරයක තමා විසින් ලබා ගන්නා තොරතුරු වලින් හෝ වෙනත් කාරණාවකින් හෝ දන්නා වූ හෝ විශ්වාස කිරීමට හේතු තිබෙනා වූ කවර හෝ තැනැත්තෙකු විසින් ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මනින් දැනගත් කරුණු විශ්වාස කරන කරුණු මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත හෙළිදරව් කළ යුතුය. කියන්නේ FIU මූල්‍ය බුද්ධි ඒකකය. මේ මූල්‍ය බුද්ධි ඒකක කියන්නේ මේ මූල්‍ය බුද්ධි ඒකකය. Financial Intelligence Unit FIU. එතකොට මේක මොකක්ද කියන එක අපි ඊළඟ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ නීති යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඒක ස්ථාපනය කිරීම ඒ අධිකාරණ මූල්‍ය බුද්ධිය. ඒ නිසා දැන් කලබල වෙන්න එපා. මෙන්න මේ කියන මූල්‍ය බුද්ධිය ඒකකයට මේ සම්බන්ධව වාර්තා කිරීම කළ යුතුයි. වාර්තා කිරීම කළ යුතුයි. මේ වරදක් සංස්ථාපනය බව දැනගත් වහම යම් ව්‍යාපාරික වෙන්න පුළුවන්, කර්මාන්තයක වෙන්න පුළුවන්, ව්‍යාපෘතියක වෙන්න පුළුවන්, ආයෝජනයක වෙන්න පුළුවන්, යම් ආකාරයක මුදල් ගනුදෙනුවක වෙන්න පුළුවන්. කුමන ආකාරයෙන් හෝ මෙවැනි වරදක් සංස්ථාපනය වන බව දැනගත් වහම ඒ බව මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත වාර්තා කරන්න දැනුවත් කරන්න අවශ්‍යයි. ඒක තමයි කියන්නේ. ඒක තමයි මූලිකම වගකීම වෙන්නේ මෙවැනි වරදක් සංස්ථාපනය වෙන බව දැනගත්තම කරන්න ඕන දේ. right. වරද හෙළිදරව් කිරීම. ඒ වගේ ඒ වරද හෙළිදරව් කිරීම පැහැදිලිවොත් මෙන්න මේ කියන ආකාරයෙන් දඩයක් හෝ බන්ධනාගාරගත කිරීමක් ආයේ දෙකම දඩුවම් හිමි වෙන එක කියව ගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ පනතේ විධිදාන වලට අනුකූල යම් ආයතනයක අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධරයෙකු හෝ සේවකයෙකු විසින් හෙළිදරව් කිරීම ඉහත වගන්තියෙන් ඔහු වෙත පැනවී ඇති කාර්ය සඳහා ප්‍රමාණවත් හෙළිදරව් කිරීමක් වන්නේ. මෙන්න මේක ටිකක් අපි ටිකක් සාකච්ඡා කරන්න මේ කාරණේ. දැන් මේ පනතේ විධිදාන වලට අනුව පනවල තියෙන නියෝග වලට අනුව යම් ආයතනයක අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන්, යම් නිලධාරියෙක් වෙන්න පුළුවන්, සේවකයෙක් වෙන්න පුළුවන්. හෙළිදරව් කිරීම ඉහත වගන්තිය අපි කලින් කතා කරපු වගන්තිය ඔහු වෙත පැනවී ඇති කාර්ය සඳහා ප්‍රමාණවත් හෙළිදරව් කිරීමක් වන්නේ. දැන් මේක මේ මම කතා කරන්නේ ඒකයි. මෙතන මෙහෙම නියම කළාම තියෙනවා. ඊළඟ බුලට් එකේ වත් යම් ලිඛිත නීතියක් මගින් හෝ අන්‍යාකාරව තොරතුරු හෙළිදරව් කිරීම කෙරෙහි පැනවී තිබෙන රහස්‍යභාවය පිළිබඳව හෝ වෙනත් සීමා කිරීමක් හෝ යම් බැඳීමක් පැවතුනද ඒ නොතක ඉහත වගන්තිය බලාත්මක විය යුතු අතර ඒ අනුව ක්‍රියා කරමින් කරන යම් හෙළිදරව් කිරීමක් එකී බැඳීම් හෝ සීමා කිරීම උල්ලංඝනය කිරීමක් නොවේ. මේක බොහොම නිවිහිල්ල කියවන්න මොකද්ද මේ කියන්නේ කියලා. තේරුණාද? මේ මොකද්ද මේ කියන්නේ? යම් ආකාරයක මේ නීතියෙන් යොදලා තියෙන විධිදාන වලට අනුකූලව වරදක් හෙළිදරව් කරන්න ඕන. ඒක මේ එහෙම හෙළිදරව් කිරීම සම්පූර්ණම ඒ හෙළිදරව් කරන පුද්ගලයා ආරක්ෂා වීමට මේ නීතියෙන් විධිදාන සලසලා තියෙනවා. යම් ආකාරයක වෙනත් ලිඛිත නීතියක, ඒ කියන්නේ වෙනත් ආකාරයක යම් කොන්දේසියක්, නියෝගයක්, නීතියක් මොනවා තිබුණත් ඒක අභිබව මේ නීතිය අනුව මේ දැනුම් දීම කළ යුතු වෙනවා. ඒක
ඒ නීතිය උල්ලංඝනය කිරීමක් නෙවෙයි. දැන් ඔය මෙතන බැංකර්ස්ලා ඉන්නවා. දැන් මේ වෙනකොට ඉන්නවා 38ක් විතර ඉන්නවා. මම දන්නවා බැංකර්ස්ලා. ඔයගොල්ලෝ දන්නවා බැංකර්ස්ලා මෙතන වැඩ කරන බැංක් මෙතන අපේ ක්ලාස් එකට ජොයින් වෙන බැංකර්ස්ලා දන්නවා බැංකුවල තොරතුරු පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කරන්න බැංකුකරුවෝ හැටියට ඔයගොල්ලෝ බැඳලා ඉන්නවා. එහෙම නේද? බැංකර්ස්ලා රෙස්පොන්ස් කරන්න. yes. හැම කෙනෙක්ම තමන්ගේ රාජකාරියේ ඇතිවන කාරණා ඒ තොරතුරු විශේෂයෙන්ම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු පිළිබඳ වාර්තා ඒ ගනුදෙනු සම්බන්ධ තොරතුරු එහෙම ට්‍රාන්සැක්ෂන්ස් වල සියලුම දේවල් සහ අනිකුත් සියලු තොරතුරු නොසඟවා ඒ කියන්නේ සංග මේ කියන්නේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න ඕන. ඒකට බැඳිලා ඉන්නවා. රයිට්. හරිද? බැංකර්ස්ලා දන්නවා. මෙතන ඉන්න බැංකර්ස්ලා දන්නවා. අනිත් අයත් දැනගන්න ඕන නන් බැංකර්ස්ලා ස්කූලියස්ලා ඔක්කොම එහෙම රහස්‍යභාවයක් තියෙනවා. රයිට්. එතකොට ඒ නීති පැවතුනා වුණත් මේ නීතියේ මේ පනවල තියෙන විධානයේ ප්‍රකාරව මෙවැනි ආකාරයක වරදක් සංස්ථාපනය වෙන බව දැනගත් වහාම ඔය කියන ලද්දා වූ මූල්‍ය බුද්ධි ඒකකය වෙත එම වරද සංස්ථාපනය වන බව දැනුම් දීම අධ්‍යක්ෂවරයෙක් නිලධාරියෙක් සේවකයෙක් හෝ ආයතන සමග සම්බන්ධ ඒ ගනුදෙනු වලට සම්බන්ධ ක්‍රියාත්මක වෙන වෙනත් පුද්ගලයෙක් විසින් හෝ වහාම මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුවත් කළ යුතුයි. ඒක තමයි ඔය කියන්නේ. ඒක මම හිතන්නේ පැහැදිලි ඇති ඔයගලන්ට රයිට් ඒක තේරුම් ගන්න ඕන රයිට් ඒක හෙළිදරව් කරන්න ඕන තොරතුරු හෙළිදරව් කිරීම වරදක් බව දැන් අතන කියන හෙළිදරව් නොකිරීම වරදක් මෙතන ඒකේ අනික් පැත්ත තොරතුරු හෙළිදරව් කිරීම වරදක් ඒ කියන්නේ මොකද්ද මේ පන්තියර්ථයේ තමාගේ කාර්ය ඉටු කිරීමේදී හැර අන්නේ කාර්ය ඉෂ්ට කිරීම සඳහා පමණයි මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත පමණයි මේ තොරතුරු දැනුවත් කරන්න හැර එම කාර්යය හෝ එම විමර්ශනයට අදාළ වෙනත් යම් තොරතුරක් හෙළිදරව් කිරීමෙන් එම විමර්ශනයට අගතියක් වීමට ඉඩ තිබෙන බව දැනදැනම එම කාරණය හෝ තොරතුරු යම් අධිකරණයකට හෝ වෙනත් යම් තැනැත්තෙකුට හෙළි කරන හෝ විමර්ශනය කරන ලද්දේ යම් කරගෙන යනු ලබන්නේ හෝ කිරීමට ආසන්නව පවතින යම් තැනැත්තෙකුට විරුද්ධවද ඒ තැනැත්තා පිළිබඳව යම් ලේඛනයක් හෝ දෙයක් දැනදැනම වරදවා පෙන්වන වසන් කරන විනාශ කරන හෝ අනන්‍යතාවය බැහැර කරන හෝ මේවා බැහැර කිරීමට සලස්වන හෝ අවසර දෙන ඒවා එහෙම කරොත් ඒක වරදක් වෙන බව තමයි ඔය කියන්නේ. දැන් තේරුණාද? මේක හරි අවබෝධයෙන් තේරුම් ගන්න ඕන තැනක්. මෙවැනි ආකාරයට අර වගේ වරදක් සංස්ථාපනයෙන් හෙළිදරව් කිරීම කරන්න ඕන. නමුත් ඒ හෙළිදරව් කිරීම කළ යුතු ප්‍රමාණයට පමණයි අදාළ අවශ්‍ය ස්ථානයට පමණයි මූල්‍ය බුද්ධි ඒකකයට පමණයි ඒ සම්බන්ධ තොරතුරු හෙළිදරව් කරන්න අවශ්‍ය. එහෙම නැතුව තැන් තැන් වල කඩපිල් ගානේ අතන මෙතන පොලිසි ගානේ උසාවි ගානේ වෙන වෙන තැන් වල එක එක පුද්ගලයන්ට එක එක ආයතන වලට මේවා කිය පැමිණිලි කර එහෙම යන්න අවශ්‍ය නැහැ. එහෙම යන්න ඕනත් නැහැ. එහෙම කළ යුතුත් නැහැ. ඒ අවශ්‍ය පමණට තමයි හෙළිදරව් කිරීම කරන්න ඕන. ඒ විමර්ශනයට අගතියක් වෙනවා නම් ඒ තොරතුරු හෙළිදරව් කිරීමෙන් යම් පාර්ශවයකට අගතියක් වෙනවා නම් හෝ ඒ විමර්ශන කටයුතු වලට බාධාවක් වෙනවා නම් එහෙම හෙළිදරව් කිරීම වරදක්. ඒකත් වරදක් වෙනවා. ඒ දෙපැත්තම තියෙනවා. තොරතුරු හෙළිදරව් කිරීමේ වගකීම අවශ්‍ය පමණට පමණක් තොරතුරු හෙළිදරව් කරමින් අනවශ්‍ය පුද්ගලයන් වෙත තොරතුරු හෙළිදරව් නොකිරීමේ වගකීමකුත් තියෙනවා. හරිද? එයා හරියට තේරුම් ගන්න ඕන. right එහෙම තියෙනවා right ඒ වගේ අවස්ථාවක් වුණා මෙන්න මේ කියන ආකාරයේ දඬුවම් නියම කරලා තියෙනවා නීතියෙම මේ මම කියන ඒවා නෙවෙයි මේ නීතියේ පනවල ස්ථාපිත කරලා තියෙන ඒවා right නීතියේ පනවලා තියෙන දඬුවම් right ඊළඟට මේකේ මේ පන්ත දෙවෙනි කොටස මුදල් විශුද්ධීකරණයේ වරදා සම්බන්ධ වත්කම් ක්‍රියාවිරත කිරීම සහ රාජසන්තක කිරීම වත්කම් ක්‍රියාවිරත කිරීම freezing order ඒ වගේම රාජසන්තක මේක මේ අවස්ථා දෙකක් එකක් නෙමෙයි වත්කම් ක්‍රියාවිරත කිරීම එකක් ඒ වගේම ඒවා ඊට පස්ව රාජසන්තක කිරීම තව එකක් රාජ්‍ය සතු කිරීම තව එකක්. ඔතන කියන යම් ගිණුමකට ඒ කියන්නේ බැංකුවක මූල්‍ය ආයතනයේ ගිණුමක් වෙන්න බෑ. දීපලකට හෝ ආයෝජනයකට මේ පුළුල් පරාසයක තියෙන්නේ ගිණුමක් වෙන්න පුළුවන් දීපලක් වෙන්න පුළුවන් ආයෝජනයක්. අදාළ කවර හෝ ගනුදෙනු කිරීම තහනම් කරන නියමයක් පොලිස් අධිකාරී නිලයට පහත් නොවන නිලයක් දරන පොලිස් නිලධාරියෙකු විසින්. ඒ කියන්නේ ඒ පොලිස් අධිකාරියවරයෙක් ඉඳලා උඩට ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, හා පොලිස්පති. ඒ නිලධාරියෙකු විසින් හෝ එවැනි නිලධාරියෙකු නොමැති අවස්ථාවල සහකාර පොලිස් අධිකාරියෙකු ASP විසින් එම වරද කිරීම සඳහා උපයෝග කරගෙන තිබිය හැකි ඉහත සඳහන් දේපල. ඒ කියන්නේ ගිණුමක් වෙන්න පුළුවන්, දේපලක් වෙන්න පුළුවන්, ආයෝජනයක් වෙන්න පුළුවන්.
දේපල ක්‍රියා විරහිත කිරීම සඳහා නියම කළ හැක. ඒ කියන්නේ ෆ්‍රීසිං ඕඩර් ෆ්‍රීස් කරනවා. එහෙම ඕඩර් එකක් දෙන්න පුළුවන්. රයිට්? ඒකත් මේ නීතියේ කියලා තියෙනවා. ඒක ඒ පැත්ත අනික වත්කම් රාජසන්තක කිරීම. දැන් මේ මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධ යම් තැනැත්තෙකු වරදකරු කරනු ලැබූ අවස්ථාවක. දැන් අතන ෆ්‍රීසිං ඕඩර් එක දෙන්න පුළුවන් පොලිස් අධිකාරිවරයෙක් හෝ ඊට ඉහළ නිලයක් දරන නිලධාරියෙකුට යම් ගිණුමක දේපලක හෝ ආයෝජනයක තොරතුරු වලට අනුව ඒක සැක කටයුතු තත්ත්වයක් තියෙනවා. ඒකට ෆ්‍රීසිං ඕඩර් එකක් ගන්න පුළුවන් අධිකරණය. ඒක එක ක්‍රියාවලියක්. අනිත් ක්‍රියාවලිය තමයි මේ වරද සංස්ථාපනය වුණා පමණින්ම නෙමෙයි වරද සංස්ථාපනය වෙලා තියෙන බව දැකලා ඒ සම්බන්ධ නිසි අධිකරණයක් මහා අධිකරණ නඩු පාරලා ඒක ඔප්පුනොත් ඊට පස්සේ තමයි අනිත් ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඔය කියන රාජසන්තක කිරීම සිදු වෙන්නේ. ඒකයි උතන කියන්නේ. ඒක හරියට තේරුම් ගන්න ඕන. එවැනි අවස්ථාවක එහෙම වරදකරු කරනු ලැබුව විට ඒ දේපල සියලු බැඳීම් වලින් නිදහස් රාජ්‍ය සතු කළ යුතු බවට ඒ තැනත්තා වරදකරු කරන අධිකරණය විසින් පනතේ විධිවිධාන වලට යටත්ව ආඥා කරනු ලැබිය යුතුයි. ලැබිය හැකියි. රයිට්? මෙතන මොකක්ද මේ කියන්නේ? මේ නීතිය කෙලින්ම කියලා තියෙනවා එහෙම වරදක් සංස්ථාපනලා වරද අධිකරණයක් විසින් තහවුරු කරලා වරදට දඬුවම් නියම කරන අවස්ථාවක එම තීන්දුවෙම එම අධිකරණ තීන්දුවෙම ඒ පුද්ගලයා සතු එම දේපල රාජසන්තක කිරීම සඳහා විධානයක් නියෝගයක් කරන්න ඕන කියලා නීතියෙම කියලා තියෙනවා. ඒතර ජජ්ට ඒ කියන්නේ විනිශ්චයකාරවරයාට වෙන ඔප්ෂන් එකක් නැහැ. එහෙම වරදක් සංස්ථාපනය වෙලා බවට හරියට තහවුරුනොත් අධිකරණය ඔප්පුනොත් ඒ තීන්දුවෙම මේ දේපල රාජසන්තක කිරීමේකත් නියෝගයක් ලබා දෙන්න ඕන. එතකොට ඒක තමයි කියන්නේ. එතකොට ඒ වගේම මේක ඔය කියන ආකාරයට මේ 79 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය ක්‍රිමිනල් ප්‍රොසීඩියර් කෝඩ් එක යටතේ කාර්යසන සංඥය හා අපදිය නොහැකි වරදක්. මේක හරි සීරියස් කේස් එකක්. අපදෙන්න බෑ මේකට. අපදිය නොහැකි වරදක්. ඊළඟට කියන පුද්ගල මණ්ඩලයක් විසින් කරන වැරදි. ඒ කියන්නේ ඔය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙන්න පුළුවන්, සමිතියක නිලධාරීන් වෙන්න පුළුවන්, වෙනත් ආයතනයක වක්කිය නිලධාරී හැමෝම මේකට වක් කියන්න ඕනේ. ඒක තමයි කියන්නේ. ඒක බලා ගන්න ඕගොල්ලෝ. රයිට්. ඒ අනුව ඒ ටික අපි කතා කරා. ඒ මොකද්ද? මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත. රයිට්. ඒක පැහැදිලිද ඔයගොල්ලන්ට? ක්ලියර්ද මම කතා කරපු කාරණා මේක බොහොම සරල දේවල්. නමුත් හරියට නිශ්චිතව තේරුම් ගන්න ඕන. රයිට්? ක්ලියර්ද? ක්ලියර්. ඉක්මනට රෙස්පොන්ස් ගන්න. ක්ලියර්. මේවා හරි පොඩි දේවල්. නමුත් හරි. ක්ලියර්. ඒවා හරියට නිශ්චිතවම නිවැරදිවම දැනගෙන ඉන්න ඕන. රයිට්. හරි. ඊට පස්සේ අපි ඊළඟ මේකට සම්බන්ධ අනික් පාඩම. මෙන්න මේක. අරක 2006 අංක 5 මුදල් විශුද්ධිකරණ වැළැක්වීම මේක 2006 අංක 6 මේක මල්ලි අරක අයියා දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත Financial Reporting Act මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ඒකත් අපි කතා කරනවා මේකෙත් මොකද අරමුණ ඔය අර මේ පනත පැනීමේ අරමුණ මේකේ දක්වලා තියෙනවා මොකද අරමුණ මුදල් විශුද්ධිකරණය දැන් අපි කතා කරමු මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයේ වෙනුවෙන් මුදල් සැපයීම වළක්වාලීම අනාවරණය කිරීම ඒ කියන්නේ ත්‍රස්තවාදයේ වෙනුවෙන් මුදල් සැපෙන ලෝකෙ පුරාම යම් ආකාරයෙන් ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් එහෙම හුමාරු වෙනවා සංසරණය වෙනවා ඒවා වළක්වාලීමට ඒවා අනාවරණය කරන්න ඒ වගේම මුදල් විශුද්ධිකරණය අර නීති විරෝධී ක්‍රියාවලිය money laundering ඒවා විමර්ශනය කිරීම සඳහා පහසුකම් සලසනු පිණිස අන්නේ කටයුතු වලට පහසුකම් සලසනු පිණිස පිළිවෙලින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයේ වෙනුවෙන් මුදල් සැපීමට එරෙහි වැරදි සඳහා නඩු පැවරීමට අවශ්‍ය සැක කටයුතු මූල්‍ය ගණන පිළිබඳ දත්ත එකතු කිරීම data raw data collecting and processing ඒ කියන්නේ ඒවා එකතු කරන්න ඒවා process කරලා ඒවා සම්බන්ධ අවශ්‍ය කරන මූලික තොරතුරු රැස් කිරීම සහ ගබඩා කිරීම සහ ඒවා සංස්කරණය කරලා අවශ්‍ය විදිහට අවශ්‍ය විමර්ශන අධිකාරීන්ට අවශ්‍ය අධිකරණ කටයුතු වලට ලබා දීම සඳහා වූ ක්‍රියාවලියක් තමයි මේ නීතියෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී සඳහා මුදල් සැපීම මැඩපැවැත්වීම සඳහා නිසි උද්‍යෝගී පියවර ගැනීමට ඇතැම් ආයතන වලට නියම කිරීම. මේ නීතිය තිබුණාට මදි මෙවැනි ක්‍රියාකාරකම් වළක්වන්න ආයතන වලට නියම කරන්න තරම් අවශ්‍ය බලයකුත් මේ පනතෙන් ලැබෙනවා. ඊළඟට පනත අදාළ වන සියලු ආයතන වල කටයුතු. පනත අදාළ වන සියලු ආයතන වල කටයුතු. ඒ කියන්නේ මේ පනතේ පනවල තියෙන විධිවිධාන වලට
යටත් වන්නා වූ අදාළ වන්නා වූ ඒ සඳහා යම් ආකාරයක බලපෑමක් කළ හැකි වන්නා වූ ආයතන නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ සම්බන්ධ සුපරීක්ෂණය සම්බන්ධයෙන් වගකිව යුතු අධිකාරියක් හඳුනා ගැනීමේ විධිවිධාන. වගකිව යුතු අධිකාරිය. ඒ අධිකාරිය තමයි මූල්‍ය බුද්ධි ඒකකය. අපි කලින් පාඩමෙත් කතා කරා. Financial Intelligence Unit. මූල්‍ය බුද්ධි ඒකකය. වගකිව යුතු අධිකාරියක් හඳුනා ගැනීමේ විධිවිධාන සැලැස්වීම සහ අදාළ අනිකුත් කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම. ඔන්න ඔය ටික අරමුණු තමයි මේකේ තියෙන්නේ. රයිට්? දැන් මේකේ අරමුණු තේරෙනවා ඇති. මේ පනත පැනීමේ අරමුණු දැන් ඔයගොල්ලෝ මම කතා කරා. රයිට්? මේ කෙටියෙන් තියෙන්නේ නමුත් මේ හරියට තේරුම් ගන්න ඕන. රයිට්. හරි. ඊට පස්සේ විධිවිධාන සැලැස්වීම. ආයතනවල කාර්යභාරය. මෙතෙන්දී මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ නීතියෙන් පනවලා තියෙනවා ආයතන වලට යම් කාර්යභාරයක්. මොනවද? කිසිම ආයතනයක් විසින් නිර්නාමිකව යම් ගිණුමක් හෝ අංකයක් මගින් පමණක් හඳුන්වනු ලබන යම් ගිණුමක් හෝ ආයතනයේ දැනීම අනුව ව්‍යාජ හෝ අසත්‍ය නමකින් ක්‍රියාත්මක වන යම් ගිණුමක් ඇතුළුව ඒ ගිණුමේ දරන්න හඳුනාගත නොහැකි වූ ගිණුමක් විවෘත කිරීම ක්‍රියාත්මක කිරීම හෝ පවත්වාගෙන යාම කරනු නොලැබිය යුතුය. මේක බැංකස්ලා දන්නවා. බැංකස්ලා මේක දන්නවා. දැන් මේ කියනවා. මේ මොකද්ද කියන්නේ? කිසිම ආයතනයක් විසින් නිර්නාමික ගිණුම් අංකයක් මගින් පමණක් හඳුන්වන ගිණුම් ව්‍යාජ නමකින් කියන්නේ ඩමි accounts කිසිම දෙයක් මොනවත්ම පවත්වාගෙන යන්න බෑ. ඒවා ක්‍රියාත්මක කරන්න බෑ. පවත්වාගෙන යන්නත් බෑ. රයිට්? බැංකස්ලා මේක දන්නවා. හරිද? ඕක තමයි ආයතන වල රෙස්පොන්සිබිලිටි මේ පනත යටතේ ලැබෙන පළවෙනිම වගකීම ආයතන වලට. රයිට්? විශේෂයෙන්ම මූල්‍ය ආයතන, බැංකු, ෆයිනෑන්ස් කම්පැනි, අනිකුත් මූල්‍ය ආයතන මොනම ආකාරයකවත් ගනුදෙනුකරු හඳුනාගන්නේ නැතුව කියන්නේ know your customer KYC ඒකයි රෙගියුලේෂන් එකත් ඇවිල්ලා තියෙන්නේ. KYC රෙගියුලේෂන්. ඒ වගේ එහෙම නැතුව ඩමි accounts හෝ වෙනත් නමකින් අසත්‍ය නමකින් අංකකින් හෝ වෙනත් ආකාරයක කෝඩ් එකකින් කිසිම අවස්ථාවක එම ගිණුම් පාත්‍රයන් බෑ. මේක තමයි නීතිය. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පන්ද. බැංකස්ලා දන්නවා මේක. බැංකස්ලා ඒවා කරනවා. නමුත් මෙතන තමයි නීතිය තියෙන්නේ. රයිට්? මේක තමයි නීතිය. රයිට්. මූල්‍ය බුද්ධි ඒකකේ. අර කියපු Financial Intelligence Unit. FIU. යම් විශේෂ ගනුදෙනුකරුවෙකු හෝ ගනුදෙනුකාර පන්තියක් හඳුනා ගැනීම හෝ සත්‍යාපනය කිරීම සඳහා අවශ්‍ය නිල හෝ හඳුනා ගැනීම ලේඛන හෝ විශ්වාස කටයුතු හෝ ස්වාධීන ලේඛන ප්‍රභව දත්ත හෝ තොරතුරු නැතහොත් වෙනත් සාක්ෂි. ඔය කියන ඔක්කොම කාරණා. මේ වගන්ති අර්ථය හඳුනා ගැනීම හා සත්‍යාපනය කිරීමේ අවස්ථාව පිළිබඳ කාලය. ඒ වගේම මේකට මේ තොරතුරු වෙන්න පුළුවන්. මිස්නා මිස් කාලයක් ගත වෙන්න පුළුවන්. යම් ආයතනයක ගනුදෙනුකරුවන් විසින් කරගෙන ලබන ගනුදෙනු වලට මේ වගන්ති යටතේ විධිවිධාන පිළිබඳ සූදානම හෝ අවස්ථානුගත කරුණු අදාළ යුතු අතර ආකාරය නියම කරමින් රීති නිකුත් කරනු ලැබිය හැකිය. මූල්‍ය බුද්ධි ඒකකයට අපි ඔය කතා කරන ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එකට මෙන්න මේ ආකාරයේ රීති rules regulations conditions directions නිකුත් කරන්න පුළුවන්. ඔය කියන කාරණාවලට අදාළව රයිට්? ඒකයි කියන්නේ. ඒ අනුව දැන් මොකද්ද එහෙම නිකුත් කරපු එකක් කියන්න බං බැංකස්ලා කියන්නේ. එතන ඉන්න බැංකස්ලා කියන්න බං මූල්‍ය බුද්ධි ඒකක එහෙම නිකුත් කරපු එකක් ඕගොල්ලන්ට අදාළ වෙන දැන්ට. මොකද්ද? කාටද කියන්න පුළුවන්? බැංකස්ලා කියන්නේ ටක් ගාලා රෙස්පොන්ස් ගන්න. ඔය පනතේ විධිවිධාන වලට අනුකූලව නිකුත් කරන ලද නියෝගයක් ප්‍රකාරව ඕගොල්ලෝ ගනුදෙනුකරුවන් සම්බන්ධ වැඩ කරද්දී එහෙම නියෝගයකට අනුව වැඩ කරනවා. මොකද්ද ඒ ඩෙක්ලරේෂන් එක? බැංකස්ලා කියන්නේ මොකද්ද ඩෙක්ලරේෂන් එක? මොකද්ද ඩෙක්ලරේෂන් එක? Bankers, please response. All bankers know this. කොම් බැංකර්ස් තමයි මේක දන්නවා. ගිණුමක් විවෘත කරනකොට කස්ටමර්ගෙන් ගන්නවා ඇප්ලිකේෂන් එක. account එක ඕපන් කරනකොට ඒ බැංකුවේ ඇප්ලිකේෂන් එක. ඊට අමතරව tax declaration එකක් ගන්නවා. තව එකක් ගන්නවා. මොකක්ද? KYC. යන්න. That's right. Know your customer. ඒ කියන්නේ ගනුදෙනුකරු හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. Know your customer. KYC declaration. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒක ඒකෙත් අර ගොඩක් ලාට නම මොනවාද, ලිපිනේ කොහෙද, ස්ථිර පදිංචි කොහෙද, ඒ වගේම ආදායම් ප්‍රභවයන් මොනවද, ඒවා සීසනල්ද, ස්ථිරම ලැබෙනවද, විදේශගතව ඉන්නවද, දේශීයවද, ව්‍යාපාරිකද මොනවද කින්දමද ඔක්කොම දෙන්න ඕනේ. එතකොට ඒ අනුසාරයෙන් ඒ ආකාරයෙන් ගනුදෙනුකරු හඳුනා ගැනීමට නියමයක් විධානයක් පනවලා තියෙනවා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ විසින්.
ඒ ප්‍රකාරව සියලුම මූල්‍ය ආයතන බැංකු මුදල් සමාගම් ඇතුළු සියලුම මූල්‍ය ආයතන ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ඩෙක්ලරේෂන් එක ගන්න අවශ්‍යයි. ඒක පනවල තියෙන විධාන වලට අනුකූලව කම්ප්ලයි වෙන්නම ඕන. know your customer ඒ වගේම due diligence. හරිද? ඒ කියන්නේ ගනුදෙනුකරු හඳුනා ගැනීම, ඒ වගේම නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කිරීම. customer due diligence CDD customer due diligence කියන එකේ වචන තුනේ අකුරු තුන. KYC know your customer කියන වචන තුනේ අකුරු තුන. ඒවා හරියට ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ. බැංකර්ස්ලා මේවා දන්නවා. නන් බැංකර්ස්ලාත් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් ලාට දන්නවා ඇති. නමුත් ස්කූල් ලීවර්ස්ලා විශේෂයෙන් මේවා මේ වචන දැනගන්න ඕන. KYC CDD right? නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කිරීම. customer due diligence right? right. ඒවා එන්නේ ඔය නීති අනුව තමයි right? හරි. බලමු අපි. මූල්‍ය බුද්ධියක විදිහට ක්‍රියා කරන්න ඕන. right. ඊට පස්සේ ආයතන විසින් වාර්තා පවත්වාගෙන යා යුතු බව. ඒ සියලුම ආයතන මේ සිය ගනුදෙනු, ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් වෙන්න පුළුවන්, වෙනත් ආයෝජනයන් වෙන්න පුළුවන්, වෙනත් ආකාරයක ගනුදෙනු වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වාර්තා පවත්වාගෙන යා යුතු බව. ගනුදෙනු වලට අදාළ සටහන් හා ලිපි ගනුදෙනු, වාර්තා සහ අවස්ථාචෝදිත පරිදි ගනුදෙනුවේ ලිපි ගනුදෙනු හෝ වාර්තාව ඉදිරිපත් කළ දින පටන් අවුරුදු 6ක කාල පරිච්ඡේදයක් සඳහා වූ සියලු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. අවශ්‍යතාවයක් ඇති වුණොත්. හරිද? ඊළඟ අවස්ථාවක පරිදි ගිණුම වැසූ හෝ ව්‍යාපාරික සම්මතා අවසන් වූ දින පටන් අවුරුදු 6ක කාල පරිච්ඡේදයක් සඳහා ලබාගත් අනන්‍යතා සටහන් පවත්වාගත යුතුය. මොකක්ද මේ කියන්නේ? ගනුදෙනුකරු තාමත් ගනුදෙනුකරු සම්මතාවේ තියෙනවා ඒ වාර්තා ලිපි ලේඛනත් වසර 6ක් යන තෙක් සුරක්ෂිතව තබාගත යුතුයි. ගිණුමක් හෝ ඒ ගනුදෙනු අවසන් වූ පසුත් වසර 6ක් යනතුරු ඒ සියලුම දේවල් සුරක්ෂිතව තබාගත යුතුයි. දැන් ඔයගොල්ලෝ දන්නවා බ්‍රාන්ච් වල බැංකර්ස්ලා දන්නවා. හැම බැංක් එකකම ෆ්‍රන්ට් ඔෆිස් එකට අමතරව මිඩල් ඔෆිස් එක, බැක් ඔෆිස් එක ආදී වශයෙන් වෙන් කරලා තියෙනවා කටයුතු. ඒ වගේම සුරක්ෂිතාගාරයක්, ඒ වගේම මොනවාද ස්ටෝර්ස්, එහෙම නැත්නම් අපි කියනවා ආකයිව්ස් කියලා ඒ වගේ තැනක සුරක්ෂිත ලෙස ලිපි ලේඛන ගබඩා කරලා තියෙනවා. බැංකර්ස්ලා මේක දන්නවා. අන්න එවැනි ලිපි ද්‍රව්‍ය, ලිපි ලේඛන අවශ්‍ය කරන ගනුදෙනු සම්බන්ධ වාර්තා, සටහන්, පොත්පත්, ලෙජර් සියලුම දේවල් වසර 6ක් යනතුරු ගනුදෙනු අවසන් වූ පසුත් ගනුදෙනුව සිදු වෙනවා වුණත් වසර 6ක් යනතෙක් කිසිම ආකාරයකින් බැහැර කරන්න හෝ විනාශ කරන්න හැකියාවක් නැහැ. ඒවා පවත්වාගෙන යා යුතුයි. ඒක තමයි ඒකත් මේ 50 පනවල තියෙන නියමයක්, කොන්දේසියක්. ඒව ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍යයි. right. ඊළඟට ඉහත පරිදි පවත්වාගෙන යාමට නියමිත වාර්තාවල ඔන්න කරුණු ඇතුළත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා. බැංකර්ස් නම් මේවා දන්නවා. මේ ආකාරයට මේ තොරතුරු ඔයගොල්ලෝ කියව ගන්න. සමහරට ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව පවත්වා ගන්න ඕන වාර්තා ඒවයි ස්වභාවය කොහොමද කියලා අහන්න පුළුවන්. එහෙම ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. right? බලා ගන්න. ඊළඟට ගනුදෙනුකරන සම්බන්ධ වෙන නිසි උද්‍යෝගයේ සියුම් නිරීක්ෂණේ customer due diligence CDD නිසි උද්‍යෝගයේ සියුම් නිරීක්ෂණේ මේක කියලා තියෙනවා. මේ විස්තර කියවම ඔයගලන්ට තේරෙනවා. ගනුදෙනුකරු ඔයගොල්ලෝ අඳුරගත්තාම KYC එකෙන් ගනුදෙනුකරු අඳුරන. එයා රාජ්‍ය සේවකෙක්. එයාට මාසෙකට සැරයක් ලැබෙන්නේ පඩිය තමයි එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය. right? right. එහෙම වගේ අවස්ථාව එකපාරට ලක්ෂ 50ක් විතර ගණන් තැන්පත් කරනවා එයා. එතන මොකද්ද? අන්න නිසි උද්‍යෝගයෙන් සියුම් නිරීක්ෂණයෙන් එයා සම්බන්ධ හොයලා බලන්න ඕන. යම් සැකයක් තියෙනවා නම් වහාම මූල්‍ය බුද්ධිය ඒකකයට වාර්තා කරන්න ඕන. ඒක තමයි ආව ඉගෙන ගන්න ඕන දේ. බැංකර්ස්ලා මේවා දන්නවා. දැන් ඔය කියන්නේ ඒවා. ඒතර ගනුදෙනුකරුවාගේ ස්වභාවය අනුව එයාගේ ව්‍යාපාරික තත්ත්වය වෙන්න පුළුවන්, ආදායම් තත්ත්වය වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට වැටහීමක් තියෙනවා. එහෙම තියෙන තත්ත්වයක් තුල අස්වාභාවික විදියට නැත්නම් අසාමාන්‍ය විදියට ගනුදෙනු කරන ස්වභාවයක් තිබුණොත් ඒව සම්බන්ධ සියුම් නිරීක්ෂණයෙන් ඉඳලා නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කරලා ඒවා වාර්තා කිරීම කරන්න අවශ්‍යයි. ඒකෙත් තියෙනවා අදාළ තොරතුරු හෙළි කිරීමේ යුතුයකම. අර වගේම තමයි. ඒක මම ආයි කියන්න අවශ්‍ය නැහැ. මේ මෙතන එක වගන්තියක් තියෙනවා 2005 අනික් පනත. අංක 25 දරන ත්‍රස්තවාදයට මුල සැපීම, මැඩ පැවැත්වීමේ සම්මුති පනත. යටතේ වර්ධක සූදානම්ගේ ක්‍රියාවට. මේකත් තව නීතියක්. ඒකත් ඕගොල්ලෝ දැනගන්න ඕන. අදාළ තොරතුරු හෙළි කිරීමේ යුතුයකම කියලා මේ කාරණා ටික ඕගොල්ලෝ කියව ගන්න. right?
ඊට ඉහත වගන්ති යටතේ වූ වාර්තාවක්. මේ යවන වාර්තාව මෙන්න මේ කුමන ආකාරකින් හෝ මූල්‍ය බුද්ධියක වෙත ඉක්මනින්ම යවන්න ඕන. හරිද? ඒගොල්ලෝ ආකෘතියක වෙන්න පුළුවන්. නැත්නම් ඒකට ප්‍රමාදයක් වෙනවා ඉක්මනින් ෆැක්ස් කරලා වෙන්න පුළුවන්. දුරකථනයෙන් වෙන්න පුළුවන්. විද්‍යුත් තැපෑලෙන් වෙන්න පුළුවන්. වෙනත් ආකාරයෙන් පුළුවන් තරම් ඉක්මනට යවන්න ඕන. පසුව යවන තෙක් ඉක්මනින් යවන්න දැනුවත් කිරීම කරන්න ඕන. ආකෘති පත්‍රයකට අනුව. right? ඒකෙත් තියෙන තොරතුරු හෙළිදරව් නොකිරීමේ කාර්යය. අර වගේම අවශ්‍ය පමණට හෙළි කරන්න ඕන, අනවශ්‍ය තැන් වලට හෙළි කිරීම කරන්න ඕනේ නැහැ. ඒක තමයි තියෙන්නේ. right? ඊළඟට තියෙන මූල්‍ය බුද්ධි ඒකකයේ බලතල හා කාර්යය. අපි ඔය කතා කර ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එකේ බලතල හා කාර්යය. ඒවා ලයිස්තුවක් තියෙනවා. ඕගොල්ලෝ කියව ගන්න. ඕගොල්ලෝ දැන් ওই ක්‍රියාත්මක කරන්නේ බැංකස්ලා ඒවා තමයි. ඒ තොරතුරු ඉල්ලුවම ලබා දෙන්න ඕන, විශ්ලේෂණය කරන්න ඕන, ඒවා පරීක්ෂා කරගෙන යන්න ඕන. මූල්‍ය බුද්ධි ඒකේ තියෙන බලතල මේ තියෙන්නේ. එයස්නා අවශ්‍ය කරන විමර්ශන අධිකාරීන්ට අධිකරණ වලට අවශ්‍ය කරන තොරතුරු ලබා. ඔය වගේ ලයිස්තුවක් තියෙනවා මේක කියව ගන්න. පල්ලෙහාට තියෙනවා. right? ඒගොල්ලන්ගේ බලතල කාරණා. ඊළඟට අධීක්ෂණ අධිකාරිය හෝ විගණනවරයෙකුගේ කාර්යය. අධීක්ෂණ අධිකාරියක. ඒ කියන්නේ සුපර්විෂන් ඔතොරිටි එකක ඒ වගේම ඔඩිටිං ෆර්ම් එක ඔඩිට් ෆර්ම් එක වෙන්න පුළුවන්. නැත්නම් රජයේ විගණන අංශය වෙන්නත් පුළුවන්. ඕන විගණනවරයෙකුගේ කාර්යය. මෙම ආයතන සත්වතොරතුරු එයා විගණනය කරන නැත්නම් නිරීක්ෂණය කරන ආයතන සත්වතොරතුරු වල මේ වගේ නීති විරෝධී ක්‍රියාවලියක් සම්බන්ධව විමර්ශනයකට හෝ නඩු පැවරෙන අදාළ නම් අන්න ඒවා සම්බන්ධ ඒගොල්ලොත් වක්කීමට පැවරෙනවා. මේවා සම්බන්ධ මූල්‍ය බුද්ධිය ඒකකයේ වෙත වාර්තා කරනු ලැබිය යුතුය. ඒවා වහවහ අදාළ කරන FIU එකට ඒ තොරතුරු ලබා දීමට ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. වැරදි. ඒ කියන්නේ මේක කියලා තියෙනවා. ඒවා කියව ගන්න. කොහොමද වැරදි සංස්ථාපනය වෙන්නේ කියලා. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් ඉවත් යනවා ශ්‍රී ලංකාවට පැමිණෙන යම් තැනැත්තෙකු සන්තකේ හෝ ඔහුගේ මාර්ගෝපකරණ වල නියමිත ගන්නට වඩා මුදල් හෝ ගන්නු කළ හැකි සාධන පත්‍ර සහිතව සිටින විට බලධරයාට වාර්තා නොකර යම් තැනැත්තෙක් වරදකට වරද කරනවා. ඒ කියන්නේ අර නියම කළා තියෙන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක්. ඔයගොල්ලන්ට නිවුස් වලට අහන්න ලැබෙන්නේ ගුවන් තොටුපළ අධිකාරියේ රේගු නිලධාරීන් විසින් නැත්නම් වෙනත් අධීක්ෂණ අධිකාරියක නිලධාරීන් විසින් සමහර පොලිසිය විසින් වෙනත් අය විසින් එහෙම අත්අඩංගුවට ගැනීම කරනවා. ඒ කියන්නේ මුදල් නියම කරලා තියෙන ඩොලර් වෙන්න පුළුවන්, ස්ටර්ලිං පවුම් වෙන්න පුළුවන්, යුරෝ වෙන්න පුළුවන්. රටින් බැහැර කරන්න. ඒ වගේම රට ගෙනෙන. ඒ වගේ අවස්ථාවල ඒ වගේ ඒවා අත්අඩංගුවට ගැනීම කරනවා. ඒක තමයි කියන්නේ. එවැනි සම්බන්ධ දේවල් තමයි කියන්නේ. right? ඒතකොට මේවට මේ විදිහට වරදක් සංස්ථාපනය වුණොත් බන්ධනාගාරගත කිරීම හා දඩ නියම කිරීම ඒවා කරන්න පුළුවන්. ඒවා බලගන්න. ඒ වගේ මේ වගේ තවත් ඒ සම්බන්ධ මේකේ ඉදිරිපත් කරන ඒවා කියව ගන්න. දිගට මේ සම්බන්ධ මොනවද වරදවල් තියෙන්නේ සහ ඒවා සම්බන්ධ දඩුවම් නියම කිරීම ආදී කාරණා තියෙනවා. ඒතර අපි ඒකත් කතා කරා right? මොකද්ද? ඒ කියන්නේ මුදල් ගනුදෙනු වාර්තා කියන පද. මොකද මම දැන් මේක බර දාලා කතා කරේ. මෙතන බැංකර්ස්ලා ඉන්නවා. බැංකර්ස් තමයි දන්නවා. නමුත් ඔක්කොම ඕනම මූල්‍ය ආයතනයක් බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, කල්බත් සමාගම වෙන රක්ෂණ ආයතනයක් වෙනත් ඕනම මුදල් සමාගම වෙනම ආයතන. මේ මූල්‍ය බුද්ධියකේ වගන්ති නියෝග අදාළ වෙන ආයතන රාශියක් තියෙනවා. ස්වර්ණාභරණ කටයුතු ලෙදෙන ආයතන, අනිකුත් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වගේ ආයතන ඒ ගොඩාක් තැන් තියෙනවා එහෙම. නමුත් අපි අපේ විෂය බැංකු නොවන මූල්‍ය ආයතන. ඒතර අපි අපේ පවනට අපි මේක සාකච්ඡා කළා. මෙවැනි ආයතන විශේෂයෙන් සුපරීක්ෂාකාරී විය යුතුයි. ගනුදෙනුකරු හඳුනා ගැනීම, නිසි උද්‍යෝගයේ සියුම් නිරීක්ෂණය සහ මේ සම්බන්ධ අවශ්‍ය කරන පමණට අවශ්‍ය ස්ථානයට මූල්‍ය බුද්ධිය ඒකකයට මේ සම්බන්ධ වාර්තා කිරීම සම්බන්ධ. ඒවා ඕගොල්ලෝ නීතියෙන් බැඳිලා ඉන්නවා මේවා මේ වාක්‍යයෙන් ඉෂ්ට කරන්න. ඒ නිසා මම ආයි කියනවා නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි. ඒ නිසා ඔක්කොම බැංකර්ස්ලා මේ කාරණා දැනගෙන සිටිය යුතුයි. ඒක අද ඕගොල්ලන්ට අවබෝධ නැති අවබෝධයක් නොතිබුණා නම් අවබෝධයක් තියෙනයි මේක දන්නවා. විශේෂයෙන්ම ස්කූල් ඉයර්ස් වල ඒගොල්ලොත් මේක තේරුම් ගැනීම අවශ්‍යයි. right. අපි මේ දෙකම දැන් කතා කරා. right. එතකොට අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ අනවසර මුදල් ව්‍යාපාරයන්. ඒකට ඉස්සෙල්ලා අපි මම කැමතියි ඔයගොල්ලොත් එක්ක මෙන්න මේ මුදල් ව්‍යාපාර පනත සහ අනවසර මුදල් ව්‍යාපාරයන් කියන පාඩම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න. right. සාකච්ඡා කරන්න. ඒක මේ PowerPoint එක. මේ PowerPoint එක අපි කතා කරමු. කතා කරලා ඊට පස්සේ අපි විස්තර කතා කරමු. මේක ඔයගොල්ලන්ට පේනවා යම් පුද්ගලෙක් ඉන්නවා. එයා බොහොම සිනාමුසු මොනින් ඉන්නේ. ඒ කියන්නේ මූල්‍ය සම්පත් අතිරික්ත අංශය.
ඒ කියන්නේ ඒගොල්ලන්ට මුදල් තියෙනවා, දේපල සම්පත් ඔක්කොම තියෙනවා. ඒක සන්තෝෂෙන් ඉන්නේ. right? මේ මුදල් අවශ්‍ය අංශය, හිඟාංශය. මේ වගේ මෙවැනි කාරණා වලට මුදල් අවශ්‍ය වෙනවා. නිවාස වලට, අධ්‍යාපනයට යම් දෙයක් මිලදී ගන්න යන මුදල්. මේ අංශ දෙකම තියෙනවා සමාජයේ. ඕන සමාජයක. right? ඒතර බැංකු මූල්‍ය ආයතන. බැංකු වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, ඕන මූල්‍ය ආයතන. මේ දෙක සම්බන්ධ කරන මූල්‍ය අතරමැදිකරණය කියලා අපි කියන්නේ ඒකට. අපි මේ මූල්‍ය අතරමැදිකරණය කියන අපි කතා කරලා දෙන මුල් අවස්ථාවල. පළවෙනි සතිය, දෙවෙනි සතිය වගේ අපි කතා කරලා තියෙනවා. ඒතර මේ අනුව මූල්‍ය ආයතනයක් තැන්පතු ලබා ගන්නවා. ඒකට ගනුදෙනු කරන පොලියක් ලබා දෙනවා. ඒ වගේම අනික් පැත්තට ණය ලබා දෙනවා. ඒකට පොලියක් අය කරනවා. ඒක තමයි ඔය මේකේ පෙන්වන්නේ. ඔය පික්චර් එකේ පෙන්වන්නේ. මේක න හැමෝටම අවබෝධයක් තියෙනවා. හැමෝම දන්නවා මේක. right? හරි නේද? right. අපි ඒක තමයි දැන් මේ කතා කරන්නේ. මූල්‍ය අතරමැදිකරණය. මේවා අපි කතා කරලා තියෙනවා. කලින්ම තමයි දැන් සමහර තැන්වල සමහර ලෙසන්ස් වල ඒවා සමහර දේවල් නැවත නැවත කතා වෙන අවස්ථාවල් තියෙනවා. ඒ අනුව තමයි ඔය අපි කතා කරන්නේ. මූල්‍ය අතරමැදිකරණය. ඊට මූල්‍ය අතරමැදිකරණේ මූලික ලක්ෂණ. මේවා අපි දැන් තම කතා කරලා තියෙන්නේ. දැන් මේකට කාලේ ගන්න ඕනේ නැහැ. මේවා සම්බන්ධව විවිධ රටවල විවිධ නීති රීති මගින් ඒ නියාමනයේ අතරමැදිකරණේ ඒ නියාමන ලක් කිරීම කරනවා. මේ ගැන අපි මූලික දේවල් කතා කරලා තියෙනවා. නියාමන ක්‍රමවේද. ඔය නීති මගින්, නියෝග මගින්, උපදෙස් මගින් සහ චක්‍රලේඛන ආදී වශයෙන් එහෙම තියෙනවා. ඒ වගේම නියාමන ලක් කරනු ලබන මේ වගේම අපි මේ අපේ සහ අපේ ලංකාවේ වෙනත් රටවලක් තියෙන මේ නියාමන ක්‍රමවේදයන් ගැන මම ඔයාලට කතා කරා. මතකද? බහුවිධ නියාමනයේ ඒක පාර්ශ්වය. ඒ කියන්නේ සිංගල් රෙගුලේටරි මෙකැනිසම්, මල්ටිපල් රෙගුලේටරි මෙකැනිසම්. ඒ කියන්නේ මම ඔයාලට යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරා නියාමන ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගැන කතා කරලා මම ඔයාලට පැහැදිලි කරා. ඒ අනුව ඒ රටවල් අනුව තත්ත්වය වෙනස් වෙනවා. right? right. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය මූලික වශයෙන් පාසන ආයතන වලින් සමන්විත වෙන්නේ. මහා බැංකුව ඇතුළුව මේ දේවල් මේ ආයතන මේ ගොඩාක් දේවල් අපිට කතා කරන්න මහා බැංකුව ගැන යම් ප්‍රමාණයට අපි කතා කරලා තියෙනවා. වාණිජ්‍ය බැංකුව විශේෂ බැංකුව අතර වෙනස අපි අඳුරගෙන තියෙනවා. මුදල් සමාගම් වල ලක්ෂණ, ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතීන්, ඒ වගේම කල්බත් සමාගම්, ඒක බලපාන නීතීන්, ඒ වගේම රක්ෂණ ආයතන, ඒ වගේම අපි යම් ආකාරයකට යම් පමණකට දැන්ට කතා කරලා තියෙනවා. කොටස් සූමාරු සම්බන්ධව අපි තාම කතා කරලා නැහැ. අර මුදල් ගැන කතා කරලා නැහැ. ඒකක බාර කතා කරන්න සුරකුම්පත් පාඩම ඊළඟට අපි කතා කරනවා. එන විදේශ නිමේ සම ඔය සමස්තයක් වශයෙන් ඔය සියලුම ආයතන වලින් තමයි මූල්‍ය ක්‍රමය සමන්විත වෙන්නේ. මූල්‍ය ආයතන වල මේ කියන ආයතන වලින් තමයි සමන්විත වෙන්නේ. ඒක අපි මුලින් මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට මේ සඳහා බලපවත්වන නීති රීති වෙන වෙනම තියෙනවා. බැංකු වලට බැංකු පනත. මුදල් සමාගම් වලට මේ මුදල් සමාගම් මුදල් නීති පනත 2011. බැංකුවට 88 බැංකු පනත. කල්බදු සමාගම් වලට මේ ආදි වශයෙන් 2056 කල්බදු පනත. කොටස් සුමාරු ඒවට හැම එකටම වෙනම නීති තියෙනවා. ඒ රෙගියුලේටරි ආයතන මම කියලා තියෙනවා. ඒව ගැන මම කිව්වා. සිංගල් රෙගියුලේටරි සිස්ටම්, මල්ටිපල් රෙගියුලේටරි ලංකාවේ තියෙන මල්ටිපල් රෙගියුලේටරි සිස්ටම් එක. සමහර රටවල් සිංගප්පූරු, හොංකොං වගේ රටවල සිංගල් රෙගියුලේටරි සිස්ටම් තියෙන කියලා මම කියලා තියෙනවා. ඒ ගැන මේනොට කතා කරලා තියෙනවා. right? නිදහස් කිරීම. ඒ කියන්නේ මේ මුදල් ව්‍යාපාර පන්ති නිදහස් කිරීම සම්බන්ධව මම කතා කරලා තියෙනවා. මේ ගැන මම කතා කරා මං හිතන්නේ. මේවා කලින් කතා කරා නේද? මම කෙටියෙන් වගේ නේ කලින් දවසක මම පැහැදිලි කරා, මට මතකයක් තියෙනවා. මේවා කතා කරා නේද කලින්? මේ පාඩම මම කතා කරා නේද? අවරේ මුලින්ද ඉන්න කෙනා රෙස්පොන්ස් කරන්න. මුදල් ව්‍යාපාර පන්ති සහ අනවසර මුදල් ව්‍යාපාර ශ්‍රී ලංකාව කතා කරේ නැහැ කියලා. හරි නේද? මම මේ සාකච්ඡාව දිගටම කරන්න. රයිට් හරි. ඕකේ. රයිට්. එතන මේ තුන්වෙනි වගන්තිය කියලා කියන්නේ මුදල් ව්‍යාපාර පන්තේ තුන්වෙනි වගන්තිය. ඒ අනුව මෙන්න මේ කියන ආයතන මුදල් ව්‍යාපාරයක් කරනවා කියන්නේ තැන්පත් ලබා ගන්න ඕන, ඒ වගේම ණය දෙන්න ඕන සහ ආයෝජනය කරන්න. ඒ ක්‍රියාකාරකම් ඔක්කොම වෙනවනම් තමයි මුදල් ව්‍යාපාරයක් වෙන්නේ. ඒතර මුදල් ව්‍යාපාරයක් පනත යටතේ හැම මුදල් ව්‍යාපාරයක් සහ බලපත්‍ර ලබා ගත යුතුයි. නමුත් බැංකු වලට අවශ්‍ය නැහැ. මොකද බැංකු පන්ති යටතේ බැංකින් ලයිසන් එකක් අරන් තියෙනවා. එතකොට මුදල් ව්‍යාපාර පන්තියෙන් වෙනම ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මෙන්න මේ පහතින් තියෙන ලයිස්ට් එකේ තියෙන ආයතන වලට එහෙම වෙනම ගන්න අවශ්‍ය නැහැ. ඒවට වෙනම නීති රීති පනවලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන විධිදාන සලස්වා තියෙනවා. තැන්පත් බාර ගන්න මුදල් ව්‍යාපාර කටයුතු වල දෙන්න. ඒ නිසා ඒගොල්ලෝ නිදහස් වෙනවා.
ඊළඟට මේ ස්වේච්ඡා සමිති මේවත් නිදහස් වෙනවා. මේ සමෘද්ධිය ගැන මේකේ තියෙන්නේ අධිකාරී පන්ති කියලා නම් දැන් තියෙන්නේ දැන් අතර මේ සමෘද්ධි අධිකාරිය කියලා නෙමෙයි කියන්නේ. දැන් කියන්නේ දිවිනැගුම කියලා. දිවිනැගුම පනත යටතේ ඒවා වෙනම ඒ නීතිය යටතේ දිවිනැගුම ප්‍රජාමූල්‍ය බැංකු, දිවිනැගුම ප්‍රජාමූල්‍ය බැංකු සමිතිය ආදී වශයෙන් අපි පොඩ්ඩක් කතා කරා ඒ ගැන. ඔයගලන්ට කෙටියෙන් මම කතා කරලා ඇති. ඒ නිසා මේ ඒව ගැන අපි පාඩම කතා කරා එක් කොටසක. ඒව ගැන ඔයගලන්ට යම් ආකාරයක දල වශයෙන් අවබෝධයක් දැනට තියෙනවා. ඒ ඔක්කොම නිදහස් කරලා මේවට වෙනම නීති රීති පනවලා තියෙන නිසා. 2011 අංක 44 මුදල් ව්‍යාපාර පන්ති ඔන්න දෙවෙන වගන්තිය කියනවා බලපත්‍ර ලබා ගන්න තියෙන අවශ්‍යතාව. එකක් තමයි සමාගමක් වෙන්න ඕන මේ පළවෙනි අවශ්‍යතාවය. දෙවෙනි එකට මේ හරයක් දාලා තියෙන මුදල් ව්‍යාපාර පන්තියට ප්‍රතිපාදනය යටතේ බලපත්‍රලාභී පුද්ගලෙක් වෙන්න ලයිසන් එකක් තියෙන්න ඕන. ඒ වගේම මේ යටතේ ඒ සමාගමක් වෙන්න ඕන ඉන්කෝපරේට් කරන්න ඕන ලංකාවේ සමාගමක් හැටියට. ඔය මූලික අවස්ථාන් දෙක තියෙනවා මුදල් ව්‍යාපාරයක් කරන්න. ඒකට බැංකු වලට බැංකු පනතත් ලයිසන් එක ගත්තත් ඒගොල්ලොත් මේ වගේ සමාගමක් හදලා බැංකින් ලයිසන් අරන් තිනවා. මේ මුදල් සමාගමුත් මේ වගේ සමාගමක් හදලා මුදල් ෆයිනෑන්ස් කම්පැනි ලයිසන් එක ලබා ගන්න ඕන. බලපත්‍රයක් ලබා ගන්න ඕන. මූලික කොන්දේසි එක. ඔය දෙවෙනි වගන්තිය. ඊළඟට 74 වෙනි වගන්තියේ මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක විස්තර කරනවා. මුදල් ව්‍යාපාරය යන්නේ තැන්පතු බාර ගැනීමේ ව්‍යාපාරය සහ අන්න ඔක තමයි ඔන්න ඩෙෆිනිෂන් එක. ෆයිනෑන්ස් බිස්නස් කියන එකේ ඩෙෆිනිෂන් තියෙන 74 වෙනි වගන්තිය. මේ 74 කියන්නේ මුදල් ව්‍යාපාර පන්තියේ 74 වෙනි වගන්තිය, right? මුදල් ව්‍යාපාර පන්තියේ 74 වෙනි වගන්තිය ප්‍රකාරව මෙන්න මේ කොන්දේසි සම්පූර්ණ වෙන්න ඕන මුදල් ව්‍යාපාරයක් වෙන්න. මුදල් ණයට දීම හෝ යම් කවර ආකාරයකින් හෝ මුදල් ආයෝජනය කිරීම හෝ යම් කවර වූ හෝ ආකාරයකින් හෝ මුදල් ණයට දීම සහ මුදල් ආයෝජනය කිරීම යන කාරණා ඔක්කොම ඇතුළත් වෙනවා. ඔය එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒ කාරණාවල සම්පූර්ණ වෙන්න ඕන මුදල් ව්‍යාපාරයක් වෙන්න. ඔය කියන්නේ 74 වන වගන්තිය අනුව මුදල් ව්‍යාපාර පනතේ 74 වන වගන්තිය කියන්නේ අර්ථ නිරූපණ තියෙන්නේ. ඒ ඩෙෆිනිෂන්ස්. ඒ අනුව ඔක කියලා තිනවා මුදල් ව්‍යාපාරයක් කියන්නේ කොහොමද මොකක්ද කියලා. right? 73 වන වගන්තිය කියනවා තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා. තැන්පතු යන්නට ඉල්ලා සිටි විට ගොහෝ ගෙවීම් කරන තැනැත්තා සහ ගෙවීම් බාර ගන්නා තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තන් වෙනුවෙන් එකඟ වූ කාලයකදී හෝ අවස්ථානුගත කරුණු මත පොලියක් හෝ අදිමිලක් සහිතව හෝ රහිතව ආපසු ගෙවීමේ කොන්දේසි අර්ථයේ ගෙවූ මුදල් ප්‍රමාණයන් අදහස් වේ. මොනවාද තමයි තැන්පතුවක් කියන්නේ. ඔය තියෙන්නේ මොකද්ද? තැන්පතුවක් කියන එකේ ඩෙෆිනිෂන් එක. right? මොකද්ද තැන්පතුවක් කියන්නේ? තැන්පතු යන්නට ඉල්ලා සිටි විටක හෝ ගෙවීම් කරන තැනැත්තා සහ ගෙවීම් බාර ගන්නා තැනැත්තා විසින් ඒ තැනැත්තන් වෙනුවෙන් එකඟ වූ කාලයකදී මාස 3ක් වෙන්න පුළුවන් මාස 6ක් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය තැන්පතුවක නම් අද දාලා හෙට ගන්න වෙන්න පුළුවන් ආය අනිත් දාන්න පුළුවන් ඒ ආදි වශයෙන්. හෝ අවස්ථානුගත කරුණු මත පොලියක් හෝ අදිමිලක් සහිතව හෝ රහිතව පොලියක් එක්ක වෙන්න පුළුවන් නැතුව වෙන්න පුළුවන්. ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ ගෙවූ මුදල් ප්‍රමාණය අදහස් වේ. ඒ කියන්නේ ආපසු ගෙවන කොන්දේසියක් මේකේ තියෙනවා. ඒ කියන්නේ තැන්පත් මුදල් අයිති තැන්පත් කරුවන්ට. මේගොල්ලෝ යම් ආකාරයකට බාර ගැනීමක් විතරයි කරන්නේ. ඒකට වක්කීමක් තියෙනවා මුදල් ආයතනයට මුදල් සමාගමට වෙන්න පුළුවන්, බැංකුවට වෙන්න පුළුවන්. මේ මුදල් ඉල්ලූ විට ගිවිසගත් ආකාරයට නැවත ආපසු ලබා දීම. ඒතර ඒක තමයි තැන්පතුවක් කියන්නේ. ඒ තමයි හඳුන්වන්නේ ඔය විදිහට. එහෙනම් තැන්පත් මේ වගේ තැන්පත් බාර ගන්න පුළුවන්. බාරගත හැකි තැන්පත් මාර්ග මොනවද? බැංකු වලට මොනවද බාර ගන්න පුළුවන් තැන්පත්? විශේෂ බැංකු වලට මොනවද? මුදල් සමාගම් වලට මොනවද? කල්බඩු මූල්‍ය කරන සමාගම්. මේවා ගැන අපි අර අපේ නෝට් එකත් අපි කතා කරා. ඒ කියන්නේ මුදල් සමාගම් වල ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් මොනවද? ඩිපොසිට්ස් මොනවද? ලෝන්ස් මොනවද? අපි වෙන කතා කරා. ඒවයි මේ සංසන්දනය කිරීම කරන්න පුළුවන් ඒවා බැරිව අපි කතා කළා. මෙතනත් සමරයිස් කරලා සාරාංශගත කරලා තියෙනවා. බලපත්‍රලාභී වාණිජ බැංකු වලට නම් ඉල්ලුම් තැන්පත් ස්ථාවර ඉතිරි කිරීම. ඒ ආදි වශයෙන් පුළුවන්. විශේෂ බැංකු වලට නම් අනිත් දෙක. ස්ථාවර තැන්පත් ඉතිරි කිරීම. මුදල් සමාගම් වලට ස්ථාවර තැන්පත් සහ ඉතිරි කිරීම පමණයි. කල්බඩු මූල්‍ය කරන සමාගම් වලට පුළුවන් තැන්පත් ලබා ගන්න බෑ. වෙනත් ආකාරයෙන් මුදල් එකතු කරලා අර මුදල් රැස් කරලා ඒගොල්ලන්ට ඔය කියන ආකාරයට බැඳුම් කර පොරොන්දු නෝට්ටු වලින් වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ කොටස් හිමියන්ගේ මුදල් වෙන්න පුළුවන්. ඒ වගේම මහ බැංකුවෙන් අනුමැතියට යටත් වෙනත් ආකාරයකින් අර මුදල් සම්පාදනය කරන මුදල් ව්‍යාපාර කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. මූල්‍යායතන අධීක්ෂණය. මේවා සම්බන්ධ අපි වෙනම ඩිරෙක්ෂන්ස් අපි වෙනම කතා කරනවා. ඒ කියන්නේ මුදල් සමාගම් වලට අදාළව ඒ වගේම කල්බඩ් සමාගම් වලට අදාළව
වෙන වෙනම නියෝග නිකුත් කරලා තියෙනවා. ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ද්‍රෝශීලවත්කම් වෙන්න පුළුවන්, බොල් ණය වෙන්න පුළුවන්. ඒක පුද්ගල ණය සීමා වෙන්න පුළුවන්, ආයතනික යහපාලන ණය දීමේ සීමා, පොලිගියෙන් සම්බන්ධ සීමා බලපත්ලාභී මුදල් සමාගම් වලට පමණයි. ආයෝජන හා ස්ථාවරත්කම් අත්කර ගැනීම සීමා, සුදුසුකම් හා යෝග්‍යතාවය, fit and proper යථා යෝග්‍ය බව. මේවා සම්බන්ධව එකිනෙකට one by one අපි වෙන වෙනම මේවා ඩිරෙක්ෂන්ස් කතා කරනවා. මේවා මේ බැංකු වලට වෙනම තියෙනවා, මුදල් සමාගම් වලට වෙනම තියෙනවා, කල්බදු සමාගම් වලට වෙනම තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ මුදල් සමාගම් සහ කල්බදු සමාගම් වලට අදාළ දේවල් පමණයි. මොකද ඕගොල්ලෝ විශේෂ බැංකු නොවන මූල්‍ය ආයතන. බැංකු සම්බන්ධ වෙනම කොමර්ෂියල් බැංකින් තියෙනවා, අනිත් විෂයන් තියෙනවා. ඒ ගැන අපි කතා කරන්නේ. ඕගොල්ලෝ විශේෂ බැංකු නොවන මූල්‍ය. ඒ නිසා මේවා හැම ආයතනයකටම තියෙනවා. නමුත් ඕගොල්ලන්ට අදාළ වෙන්නේ මූල්‍ය ආයතනිකවම මුදල් සමාගම් හා කල්බදු සමාගම් සහ ඒ ආශ්‍රිත සමාගම්. ඒවට සම්බන්ධ සමාගම්. මේ ආයතන මේ විදිහේ ඩිරෙක්ෂන්ස් නිකුත් කරලා තියෙනවා. මේ අපි වෙන වෙනම ඉදිරි පාඩම් තියෙන ඕගොල්ලන්ට ඒවා අපි වෙනම කතා කරනවා. රයිට්? එන ලියාපදිංචි මුදල් සමාගමක් විසින් සපුරාල යුතු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය. ස්ටැටුටරි රික්වයර්මන්ට්ස්. මේ මුදල් සමාගම මෙන්න මේ දේවල් අනිවාර්යෙන් සපුරා ගන්න ඕන. ෆුල්ෆිල් කරන්න ඕන. මේ වගේ තැන් වලින් ප්‍රශ්න අහන්න පුළුවන් ඔයගොල්ලන්ගේ. මොනවද ව්‍යවස්ථාපිතව නියම කරලා තියෙන අවශ්‍යතාවය මොනවද සම්පූර්ණ කරන්න ඕන මුදල් සමාගම. මෙතන කරුණු අපි මෙතන පහක් දක්වලා තිනවා. ලකුණු 5කට වගේ සමහරට මේ වගේ කාරණා මේ වගේ ප්‍රශ්නකදී අහන්න පුළුවන්. බලන්න බලපත්‍රයේ ප්‍රදර්ශනය කිරීම. දැන් බැංකුත් මේවා කරන්න ඕන. බැංකුවලත් තියෙනවා. මෙතන බැංකර්ස්ලා ඉන්නවා. දන්නවනේ. දැන් මට කියන්න බැංකර්ස්ලා කියන්න ඕගොල්ලන්ගේ බ්‍රාන්ච් වල හෙඩ් ඔෆිස් එක නම් මේක වෙනම කතාවක්. බ්‍රාන්ච් වල හෙඩ් ඔෆිස් එකේ හෙඩ් ඔෆිස් බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒකේ ගනුදෙනුකරුවන් සාමාන්‍ය මහජනතාව ගැවසෙන තැන්වල ඒ බලපත්‍රය ප්‍රදර්ශනය කරන්න ඕන. දැන් බ්‍රාන්ච් වල වැඩ කරන බැංකර්ස්ලා කියන්නේ ඔයගොල්ලෝ බලපත්‍රය ප්‍රදර්ශනය කරලා තියෙනවද? සර්ටිෆයිඩ් කොපි එක. බලපත්‍රය ප්‍රදර්ශනය කරලා තියෙනවද බැංකුවල? මුදල් සමාගම් කරන්න ඕන, කල්බදු සමාගම් කරන්න ඕන. බැංකුත් කරන්න ඕන. ඉතින් බැංකර්ස්ලා ගොඩක් ඉන්නෝනේ. බැංකර්ස්ලා කියන්නේ කො NSB කට්ටිය කියන්නේ. කවුද යා? NSB කට්ටිය කියන්නේ බැංක් ඔෆ් සිලෝන් කියන්නේ, පීපල්ස් බැංක් කියන්නේ, HNB, සම්පත්, සෙලාන්, කොමර්ෂල් ඔක්කොම ඉන්නවා මෙතන කට්ටිය. හැම බ්‍රාන්ච් එකකම බලපත්‍රය ප්‍රදර්ශනය කරන්න අවශ්‍යයි. බැංකින් ලයිසන් එක, රයිට්? ඒක මම දැන් ඒකයි මම අහන්නේ ප්‍රැක්ටිකලි ඕගොල්ලෝ දන්නවා මේක, රයිට්? හරි. හැමෝම මේක දැනගන්න ඕන, රයිට්? බලපත්‍රය ප්‍රදර්ශනය කරන්න ඕන. ඒක අවශ්‍යතාවය, රයිට්? ඊළඟට ලාභ ගිණුම හා ශේෂපත්‍රය ප්‍රදර්ශනය කියන්නේ loss and profit. Profit and loss and balance sheet. ඒකත් audited statement. Audited financial statement හැම බැංකුවකම බ්‍රාන්ච් එකම notice board එකේ ගහන්න ඕන. ගහලා තියෙනවද බ්‍රාන්ච් වල? පිළිගත් ගිණුම් ප්‍රමිතින් අනුව ගිණුම් වාර්තා විගණනය කිරීම. ඔඩිට් කරන්න ඕන. ඔඩිට් ස්ටෑන්ඩ්ස් වලට අනුව. ඒ වගේ විගණන වාර්තා ප්‍රසිද්ධ කිරීම. ඒ පුවත්පත්වල සිංහල මාධ්‍යෙන්, දෙමළ මාධ්‍යෙන්, ඉංග්‍රීසි මාධ්‍යෙන් සෑම විගණනය කරන ලද මූල්‍ය වාර්තා ප්‍රසිද්ධ කරන්න ඕන. ශේෂපත්‍රය සහ ලාභ ගිණුම් පිළියෙල කිරීම. මොනවද කොහොමද පිළියෙල කරන්නේ? සහ එම ප්‍රකාශන වල ඇතුළත් යුතු තොරතුරු නියම කරලා දෙනවා. මේවා මේ කාරණා වෙන වෙනම නිශ්චිතව පැහැදිලිව කරන්න ඕන, ඒ වගේම දක්වන්න ඕන, මේවා හදන්න ඕන කියන එක නියම කරලා තියෙනවා. දැන් මට කියන්න මෙතන ඉන්න බැංකර්ස්ලා කියන්න මේ දේවල් ඕගොල්ලන්ගේ මූල්‍ය ආයතන වල වෙනවද? මේ බැලන්ස් ෂීට් එක, ඔඩිටඩ් බැලන්ස් ෂීට්, ස්ටේට් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඒවා පත්තරවල දානවද? මම දකින්න පත්තරවල දානවා, බැංක්ස් දානවා, මුදල් සමාගම් දානවා. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මෙතන මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන හැමෝම දැන් ඔයගොල්ලෝ මේ ක්ලාස් එක මාස 2ක් 3ක් අතර කාලෙක යන්නේ. නමුත් පත්‍රය දැක්කම ඒ වගේ බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, ඉයර්ස්. රයිට්. ඒ වගේම අරගෙන පත්‍රයෙන් අරගෙන වෙනම ෆයිල් එක තියාගන්න ඕනේ. ඒවා අපිට ඕනනම් ඉදිරි කාලේ අනිත් මේ බැංකින් ඩිප්ලෝමා එකේ අනිත් ලෙසන්ස් වලට සමහරට ඕන වෙන්න පුළුවන්. ෆයිනෑන්ස් ස්ටේට්මන්ට් ඇනලිසිස් වලට ඒවා වෙනත් විෂයන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් කොහොම නමුත් ඒව ගැන බලන්න ඕන ඕගොල්ලෝ. ඒ වගේ ඇනුවල් රිපෝට්ස්, වාර්ෂික වාර්තා, ඕගොල්ලන්ගේ අඩුම තරමේ ඕගොල්ලෝ බැංකුවේ වාර්ෂික වාර්තාවක් කියවලා තියෙන්න ඕන. බලන්න ඕන. මොනවද ඒකේ තියෙන දේවල්? මොනවද ඇතුළත් වෙන කාරණා? මොනවද ඇතුළත් වෙන වාර්තා? මූල්‍ය වාර්තා, විගණන වාර්තා, සහ කම්ප්ලයන්ස් රිපෝට්. ඒ දේවල් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන. මට ගේන්න බැරුණා, මගේ ළඟ තියෙනවා බිම්බුත් ෆයිනෑන්ස් එකේ වාර්තාව. මම මොදේ බෝඩ් එකේ ඉන්න නිසා මේ වගේ හැම මූල්‍ය ආයතනයකටම බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, කල්බදු සමාගමක්. ඒගොල්ලන්ගේ වාර්ෂික වාර්තාව අනිවාර්යයෙන්ම නිකුත් කරනවා. ඒවා ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධියටපත් කරන්න ඕන. පිළිගත් ගිණුම් ප්‍රමිතින්ට අනුව වැඩ කරන්න ඕන. ඒ වගේම
ලාභ ගිණුම වෙන්න පුළුවන්, ශේෂපත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේ ඇතුළත් වෙන අයිතමයන් මොනවද කියලා වෙනම නිශ්චිත ලෙස කියලා තියෙනවා. ඒවා ඒ ආකාරයට කම්ප්ලයි වෙන්න ඕන. අනුකූල වෙන්න ඕන. රයිට්? අනුකූල වෙන්න. ඒවා ගැන ඔයගොල්ලෝ විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ඒවා ගැන අවබෝධයෙන් ඉන්න අවශ්‍යයි. රයිට්. ඒක තමයි මේ කොටසේ කියන්නේ. රයිට්. ඊළඟට අපි එනවා අධිකාරී බලයක් නොමැතිව තැන්පතු කැඳවමින් ඍජුව වක්‍රාකාරයෙන් ප්‍රචාරණය කළ නොහැකිව. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කිසිම ඔතොරිටි එකක් නැත්තම් බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, කල්බදු සමාගම තැන්පත් ගන්න බෑ, වෙනත් ආකාර ණය ලබා ගන්න පුළුවන්. ඒ ආකාරයට බලපත්‍රයක් නැත්තම් ඔතොරිටි එකක් නැත්තම් කිසිම ආකාරයක වක්‍රව හෝ ඍජුව ප්‍රචාරණය කරන්න බෑ, ලබා ගන්නත් බෑ තැන්පත්. එහෙම ඒක තමයි ඔය අපි ඊළඟට කතා කරන්න යන කොටස. ඒ වගේ ආයතනට අපි කියන්නේ අනවසර මුදල් ව්‍යාපාර නැත්නම් තහනම් යෝජනාකම කියලා කියන්න පුළුවන්. අනවසර මුදල් unauthorized finance business කියලා අපිට කියන්න පුළුවන්. මේ විදිහට නියාමන ක්‍රම තියෙනවා. දුරස්ථ පරීක්ෂණය, එතෙන් පරීක්ෂණය. දුරස්ථ පරීක්ෂණය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ off-site surveillances. ඒ කියන්නේ දුරින් ඉඳගෙන පරීක්ෂා. ඒ කියන්නේ බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, කල්බදු සමාගම් වෙන්න පුළුවන්. ඒ අදාළ මහ බැංකුවේ දෙපාර්තමේන්තුවේ ඒවා පවරපු නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් විසින් මේ විදිහට මේ පින්තූරකින් පෙන්වන්නේ එයාගේ කාර්යාලය ඉඳගෙන ඒ එවන වාර්තා පරිශීලනය කරමින් ඒ කලින් කාලට එවන්න ඕන වාර්තා තියෙනවා. ඒ කියන්නේ මුදල් සමාගම්, කල්බදු සමාගම්, ඒ වගේ බැංකු මූල්‍ය ආයතන එවන්න ඕන වාර්තා තියෙනවා. නියම කරලා තියෙනවා. සතිපතා එවන්න ඕනේවා තියෙනවා. මාසිකව එවන්න ඕනේවා තියෙනවා. ඒ වගේම ත්‍රිමාසිකව, ඒ වගේම අර්ධ වාර්ෂිකව, වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු වාර්තා තියෙනවා. මූල්‍ය ප්‍රකාශන වෙන්න පුළුවන්, වෙනත් වාර්තා තියෙනවා, ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ද්‍රෝශීලවත්කම් වෙන්න පුළුවන්. ඒ වගේම බොල්ල හඩමාන්නය සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ ඔක්කොම කතා කරනවා ඉස්සරහට. මෙන්න මේ පාඩම් අපිට තියෙනවා. ඩිරෙක්ෂන්ස් තියෙනවා කතා කරන්න. විශේෂයෙන් මුදල් සමාගම් වලට අදාළව. කල්බදු සමාගම් බැංකු වලටත් තියෙනවා. එතන ඒවා සම්බන්ධ වාර්තා කලින් කාලේ නිශ්චිත කාලෙට එවන්න ඕන. ඒවන වාර්තා පරීක්ෂා කරලා බලලා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය නිලධාරීන් විසින් ඒවා පරීක්ෂා කරලා බලනවා. ඒක තමයි off-site surveillances කියන්නේ. ඒක වෙනම නිරීක්ෂණය කරන, නියාමනය කරන එක ක්‍රමයක්. අපි ඒකයි කිව්වේ. දුරස්ථ පරීක්ෂණය, right? දුරස්ථ පරීක්ෂණය. ඊළඟට අන්තිමේ එතෙන් පරීක්ෂණය. එතෙන් පරීක්ෂණය කියන්නේ spot examination නැත්නම් on-site examination. ආයතනයට ගිහිල්ලා, branch එකට ගිහිල්ලා, ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා, ශාඛාවට ගිහිල්ලා, ඒ පෝනින් නම් පෝනින් සෙන්ටර් එකට ගිහිල්ලා, ඒ තැන්වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරලා පොත්පත් පරීක්ෂා කරලා බලලා අවශ්‍ය කරන පරීක්ෂණය එතෙන් පරීක්ෂණය. ඒකට කියනවා කාලාවර්තිත පරීක්ෂණය. ඒකටම කියන්නේ එතෙන් පරීක්ෂණයට කියන අනිත් නම කාලාවර්තිත පරීක්ෂණය, spot examination, on-site examination, එතෙන් පරීක්ෂණය. ඔක්කොම කියන්නේ එකයි. ඒ වගේ දුරස්ථ පරීක්ෂණය, off-site surveillances, ඒ කියන්නේ ඒ ඔක්කොම එකයි. වචන මොන වුණත් ඒක අදහස තියෙනවා. right? මේ නිසා මේ විදිහට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බැංකු අධීක්ෂණය කරනවා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවශ්‍ය කරන ඒ කටයුතු කරනවා. ඒවට අවශ්‍ය නීතිමය බලතල ලැබිලා තිනවා. ඒ ආකාරයෙන් තමයි නියාමනය වෙන්නේ. අනවසර මුදල් ව්‍යාපාර, right? අනවසර unauthorized finance business. ඔන්න අපි කලින් කතා කරපු නීත්‍යානුකූල ලෙස බලපත්‍ර ලබාගෙන මුදල් ව්‍යාපාරවල යෙදෙන අය හැර වෙනත් කිසිම කෙනෙකුට මුදල් තැන්පත් ලබා ගැනීම හෝ මුදල් ව්‍යාපාරවල යෙදෙන බලයක් නැහැ. එහෙම නියලන කවුරු ඉන්නවා නම් ඒගොල්ලෝ සලකන්නේ අනවසර මුදල් ව්‍යාපාර හැට. ඒක තමයි ඔය මේකෙන් කියන්නේ. බැංකු පනතයි මුදල් ව්‍යාපාර පනත අනුව බලපත්‍ර ලබා දීලා තියෙනට පමණ තැන්පත් ලබා ගන්න පුළුවන්. ඒ නැතුව අනික් වැටෙන්නේ අනවසර මුදල් ව්‍යාපාර ගැන. ඒක තමයි ඔයගෙන් සඳහන් කරලා තියෙන්නේ. right? ඔගේ මේ අනවසර මුදල් ව්‍යාපාර කරපඩින් ඊට කලින් මට තව එකක් කියන්න. දැන් මෙච්චරලා අපි කතා කරන ආපු දේවල්. right? මේ සම්බන්ධ clear to all. මම කතා කරන්නේම clear නේද ඔයගොල්ලන්? clear නේ? මේ අපි කතා කරමු දේවල් නැවත නැවත සමහර කතා වෙන්නත් පුළුවන්. සමහර lessons කතා කරද්දී එකම දේ නැවත කතා වෙන අවස්ථාවල් තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. වැඩි හොඳ තවදුරටත් අදහස් ඉදිරිපත් වෙනකොට ඕන මතක් වෙන්නත් හොඳයි. මේ සමහර කාරණා මේ පාඩම් වල අපි කතා කරද්දී එකම කාරණා නැවත කතා වෙන අවස්ථාවල් තියෙනවා. මේ ගැන දැන් මේ අපි මෙච්චර කතා කරපුවා clear. right? හරි. ඊළඟට අපි තව කොටසකට යන්න හදන්නේ මෙන්න මේක. මොකද අනවසර මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාම. නීතියේ දක්වා ඇති නිර්වචන මගහැරීම සඳහා විවිධ යෙදුම් භාවිත කරනවා මේ අනවසර මුදල් ව්‍යාපාර වලට. ඒ කියන්නේ unauthorized finance business කරගෙන යන පුද්ගලයන් ආයතන නැත්නම් සංවිධානය විසින්
තැම්පත් කියන වචනේ වෙනුවට ඒක කෙලින්ම පාවිච්චි කරන්නේ නැතුව මෙන්න මෙවැනි වචන පාවිච්චි කරලා මෙවැනි ව්‍යාපාර කූට විදියට ඒ වගේම ගනුදෙනුකරුවන් නැත්නම් මේක සහභාගීකරුවන් නොමග යවමින් කරන්න ඉඩකඩ තියෙනවා. මෙන්න මේවා තමයි මේ වචන. තැම්පත් යන්න වෙනුවට පාවිච්චි කරන වචන. ආයෝජනය කිරීම. ණය ගැනීම. ව්‍යාපෘති සඳහා සහභාගීත්වය. උපදේශන කමිටු සමාජිකත්වය. පවතින නීති රීති වලින් බැහැරව කොටස් නිකුත් කිරීම. සාමාන්‍ය හා වර්ණීය කොට. ඒව ගැන මොකක්ද කියන එක අපි පස්සේ කතා කරමු. කොටස් සම්බන්ධ මම වෙනම පාඩමක් තියෙනවා කොටස් ඉඳබල පාඩමත් එක්ක. සාමාන්‍ය වර්ණීය කොට. ඊළඟ අර මුදල් කරුණායන ෆන්ඩ් මැනේජ්මන්ට්. සමාජික මුදල්. ඔය ආදි වශයෙන් නොයෙක් වචන පාවිච්චි කරලා මිනිස්සු තැම්පත් කියන වචනේ පාවිච්චි නොකර මුදල් එකතු කරන්න ක්‍රියාත්මක වෙනවා. ඒක නම් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා ගම්වල නොයෙක් ආකාරයේ පුද්ගලයන් ගම්වලට එනවා. විශේෂයෙන්ම දහවල් කාලේ විශේෂයෙන් පුරුෂ පාර්ශවයේ ස්වාමියා වගේ අය ගෙදර නැත්තම් වැඩිහිටි සහෝදරයෝ ගෙදර නැත්තම් වැඩට ගිහින් ඉන්නලාග විශේෂයෙන් කාන්තා පක්ෂය සම්බන්ධ කරගන්න බලන්නේ එහෙම ටාගට් කරපු කණ්ඩායම් ගම් වලට ගෙවල් වලට දවල් කාලේ එනවා. ඇවිල්ලා මැඩම් අපි මේ ආයතනෙන් ආවේ අපේ මෙන්න යෝජනා ක්‍රමයක් තියෙනවා. ඔකට ගස් වවන්න පුළුවන්. ඔකට මේක අරමුදලේ ආයෝජනය කරන්න පුළුවන්. ඕගොල්ලන්ට නැත්තම් මේ අපේ සමාජිකත්වය ගන්න පුළුවන්. ඒක සමාජික මුදල් වැඩි නොයේ දේවල් කියමින් මේ අය ඔවුන්ගේ මේ අනවසර මුදල් ව්‍යාපාරවලට සම්බන්ධ කර ගැනීම ව්‍යාපාරවල යෙදෙන කණ්ඩායම් සංවිධානාත්මක කණ්ඩායම් ඉන්නවා. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ගම් වලට එනවා. විශේෂයෙන් ඕන් ටාගට් කරන්නේ ලොකු අධ්‍යාපනයක් නොලබපු සාමාන්‍ය පමණට දැනුමක් තියෙන නමුත් සල්ලි වලට ආසාවක් ඇති අවශ්‍යතාවයක් ඇති කණ්ඩායම් තමයි ඕන් ටාගට් කරන්නේ. එහෙම කළා තමයි මේ අනවසර මුදල් ව්‍යාපාරවල යෙදෙන්නේ. ඒ වගේම තවත් සමහර අධ්‍යාපන මට්ටම ඉහළ සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙන සමහර අයත් මේ වගේ අනවසර මුදල් ව්‍යාපාර සමහර කූට ව්‍යාපාරිකයෝ කරන සමහරකට අහු වෙන අවස්ථාවල් තියෙනවා. ඒව ගැන ඔයගොල්ලෝ අවබෝධයෙන් ඉන්න අවශ්‍යයි. ඒ සියලුම දේවල්ට පොදුයි අපි කියන්නේ අනවසර මුදල් ව්‍යාපාරයන් කියලා. අනවසර මුදල් ව්‍යාපාරයන් කියලා. right? අනවසර මුදල් ව්‍යාපාරය. right. මේ එතකොට අපි දැන් ඒක තමයි කතා කරන්න යන්නේ. මේ වගේ නොයෙක් වචන අර මුදල් කළමනාකරණය කියන්න පුළුවන් සමාජික මුදල් කියන්න පුළුවන් ඒ වගේම උපදේශන කමිටු වල සමාජික ව්‍යාපෘති සඳහා සහභාගී වෙන්න කියනවා ගස් වවන්න කියනවා මොන හරි වෙන දෙයකට රූපලාවන්‍ය උපකරණ වෙන්න පුළුවන් ඔය නොයෙක් ඒවා තියෙනවා රයිට් ඒවා ඊට පස්සේ තහනම් යෝජනා ක්‍රම පිරමීඩ ඒ කියන්නේ මේකට කියන්නේ පිරමීඩ් කියලා මේක ටිකක් අපි සැලකිල්ලෙන් තේරුම් ගන්න ඕන මේක මොකද්ද මුදලින් හෝ මූල්‍ය වටිනාකමකින් ගෙවීමක් කිරීමට සහභාගී කරුවන්ට නියම කරන්නා වූ right මුදලින් හෝ මූල්‍ය වටිනාකමකින් ගෙවීමක් කිරීමට සහභාගී කරුවන්ට නියම කෙරෙන්නා වූ. ඒ කියන්නේ මේ යෝජනා ක්‍රම වලට සහභාගී වෙන පුද්ගලයන් කියනවා එක්ක සල්ලි දෙන්න නැත්නම් මූල්‍ය වටිනාකම මුදලින් වටිනාකමකින් මයින්න පුළුවන් මොන හරි දෙයකින් ගෙවීමක් කරන්න. මුදල් වෙනුවට. සහභාගී කරුවන්ට නියම කෙරෙන්නා වූ සහභාගී කරුවන් උපයන ලබන ප්‍රතිලාභ. ඒකට ඒගොල්ලෝ රිටර්න් එකක් එනවා. ඒ මේ සහභාගී කරුවන් ඒ ප්‍රතිලාභ ප්‍රදාන වශයෙන් ක්‍රම දෙකකට යෝජනා ක්‍රමයේ සහභාගීකරුවන් සංඛ්‍යාව වැඩි වීම මත. කියන්නේ එයාට පහලින් සම්බන්ධ වෙන ප්‍රමාණය වැඩි වීම මත. එහෙම නැත්නම් යෝජනා ක්‍රමයේ සහභාගීකරුවන් විසින් ගෙවනු ලබන මුදල් ප්‍රමාණය වැඩි වීම මත. මේ ගෙවන මුදල් ප්‍රමාණය වැඩි වීම මත. එහෙම නැත්නම් සහභාගී වෙන සංඛ්‍යාව වැඩි වීම මත. ඔය කාරණා දෙවිදියටම මේ ආකාරයට ප්‍රතිලාභ හිමි වෙන්න පුළුවන් මේකට සහභාගී වෙන අයට. right? සහභාගී වෙන අයට. ඕක තමයි මේකේ ස්ට්‍රක්චර් එක මූලික හැඳින්වීම. එතන රඳා පවතින ආකාරයේ ආකෘතියකින් සමන්විත යෝජනා ක්‍රමයක් තමයි මේ පිරමීඩ් කියන්නේ. පිරමීඩ් කම මෙන්න මේ විදිහට මේ ක්‍රම මේ පිරමීඩයක් විදිහට තමයි හැදෙන්නේ. මේ තියෙන පිරමීඩ මුලින්ම ඉන්න කෙනා කවුද? ඉනිෂියේටර් කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. එයාට පහලින් දෙන්න. ගුණෝත්තර ශ්‍රේණියට 4 දෙනා. ඒ ආදි වශයෙන් මේක පල්ලෙහාට ගලා යනවා. මේක පිරමීඩයක් විදිහට තමයි මේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. හැබැයි මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ තමන් ඉන්න ස්ථානේ, තමන්ගේ ස්තරය. තමන් ඉන්නේ ෆස්ට් ලෙවල් එක, සෙකන්ඩ් ලෙවල් එක, තර්ඩ් ලෙවල් එක, ෆෝර්ත් ලෙවල් එක මොනවද දන්නේ නැහැ. හැබැයි ඉනිෂියේටර් දන්නවා මම තමයි ඉනිෂියේට් කරේ කියලා. ඒ වගේම පල්ලෙහාට මේ ගලාගෙන යද්දි අනිත් කිසිම කෙනෙක් දන්නේ නැහැ තමන් ඉන්නේ කොයි හරියද, තමන්ගේ පස්සෙන් සම්බන්ධ නැහැ කී දෙනෙක් ඉන්නවද කියලා තමන්ට දැනගන්න පුළුවන්. නමුත් උඩින් කී දෙනෙක් ඉන්නවද, කොහොමද ඉන්නවද කියලා කවුරුවත් දන්නේ නැහැ. මෙන්න මේ ස්ට්‍රක්චර් එකට කියනවා පිරමීඩයක් කියලා. එතන මේකට කියනවා පිරමීඩ් යෝජනා ක්‍රම කියලා. right? ඒක තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලෝ.
වෙළඳ භාණ්ඩ හා උපකරණ මගිනුත් මේවා කරනවා. ඖෂධීය නිෂ්පාදන, රන්කාසි, රූපලාවන්‍ය නිෂ්පාදන, ගෘහ භාණ්ඩ, විදුලි භාණ්ඩ උපකරණ නිෂ්පාදන. මිලට ගැනීම මගින් හා පරිගණක භාවිතයෙන් සහභාගීකරුවන් බඳවා ගැනීම. මේ ක්‍රම දෙකටම වෙනවා. මෙවැනි උපකරණ මාර්ගෙනුත් වෙනවා. පරිගණක භාවිතයෙන්ුත් සහභාගීකරුවන් බඳවගෙන අර කියපු ආකාරයට ඊට පහළින් සම්බන්ධ වෙන සංඛ්‍යාව වැඩි වීම මත ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒ වගේම සහභාගීකරුවන් ලබා ගන්නා ඒ පැකේජ් එක, ඒ මුදල වැඩි වීම වෙනස් වීම මත ප්‍රතිලාභ වෙනස් වෙනවා. ඔය දෙවිදිහටම වෙනවා. ඒක තමයි අපි කිව්වේ. රයිට්. ඊට භාණ්ඩ යොදා ගැනීම සිදු කරන ලබන යෝජනා ක්‍රම හමුවේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. ඒවා ඔයගොල්ලෝ බලා ගන්න. කියන්නේ අනවසර මුදල් ව්‍යාපාර භාණ්ඩ යොදාගෙන කරනවා මෙන්න මේ ලක්ෂණ තියෙනවා. බලා ගන්න පුළුවන්. මේවා මේ කියලා තියෙනවා. 1 by 1 ඔයගොල්ලෝ කියව ගන්න මේවා. රයිට්. අනවසර මුදල් ව්‍යාපාරවල ආයෝජනය කිරීම. දැන් මේ වැඩි නීති රීතිත් තියෙනවා. අනවසර මුදල් ව්‍යාපාර කරන්න බෑ කියලා. ඒ වගේ නීති පනවලා තියෙනවා. මුදල් බැංකු පන්තර සංශෝධන ගෑනලා තියෙනවා. මුදල් ව්‍යාපාර පන්තේ විධිවිධාන සලසලා තියෙනවා. නමුත් ඒ තිබුණා උනත් අනවසර මුදල් ව්‍යාපාරයන් පැවතීමට, පවත්වාගෙන යාමට අනුග්‍රාහකයන් නැත්නම් සමාජිකයන් නැත්නම් සහභාගීකරුවන් බඳවා ගැනීමට, සාමාන්‍ය මහජනතාව පොළඹවා ගැනීමට බලපාන්නා වූ හේතු වන්නා වූ මෙන්න මේ කියන කාරණාවක් තමයි මේ ගොඩක් වෙලාවට මේ ආයතන පවතින්නේ. නීති තිබුණට මිනිසුන්ගේ අවබෝධය වැදගත් වෙනවා. දැනුම වැදගත් වෙනවා. ඒ නිසා මම මුල්ම දවස්වල මතකද ඕගලන්ට කිව්වා මූල්‍ය සාක්ෂරතාවය. මම කිව්වා මතකද මූල්‍ය සාක්ෂරතාවය කියලා එකක්. ෆයිනෑන්ෂල් ලිටරසි. ඕගලන්ට මම කිව්වා. මූල්‍ය අතරමැදිකරණේ, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය සාක්ෂරතාවය. මූල්‍ය සාක්ෂරතාවය යම් මට්ටමකට තියෙනවා නම් මෙවැනි මේ වගේ ආකර්ෂණීය පොලියක් දුන්නට, ඒ වගේම මෙවැනි අනවසර නීත්‍යානුකූල නොවන මුදල් ව්‍යාපාර දෙන්නේ නැහැ. ඒකල කොහොමත් ඒ වගේ අය. ඒතර ඒගොල්ලන්ට එහෙම මුදල් හම්බෙන්නේ මුදල් බදු ගෙවින් පැහැර හරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා මුදල් විශුද්ධිකරණය කතා කරන්නේ මුදල් විශුද්ධිකරණය. ඒ කියන්නේ මනි ලොන්ඩරින්. ඒවා කරන අය, ඒ වගේ ප්‍රකට ව්‍යාපාර නාමයන්, ඒ වගේ ව්‍යාපාර යෙදෙන අය පෞද්ගලික දැන හඳුනුම්කම් මත අනෙකුත් ආරක්ෂා. මෙන්න මේ කාරණා තමයි හේතු වෙන්නේ අනවසර මුදල් ව්‍යාපාරයන් තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාමට පැවතීමට. ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඇහුවොත් කොහේ අවස්ථාවක මෙතරම් නීති රීති පවතිද්දී අනවසර මුදල් ව්‍යාපාරයන් පැවතීමට හේතු මොනවද කියලා ඔන්න ඕවා තමයි හේතු. අනවසර මුදල් ව්‍යාපාරයෙන් පැවතීමට හේතු ඔන්න ඕවා. ආකර්ෂණීය පොලි අනුපාත. ඒ කියන්නේ ඒගොල්ලෝ බැංකු වලට වඩා මුදල් සමාගම් වල වැඩි පොලියක් පිරිනමනවා කියලා කියනවා. සමහර බැංකු වල දෙන්නේ 112 ඒගොල්ලෝ කියනවා 18ක් 20ක් 22ක් දෙනවා කියලා. කවුරුත් හොයන්න යන්නේ මේ මිනිස්සු කොහොමද මෙහෙම පොලියක් දෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මූල්‍ය සාක්ෂරතාවය මදකම. බදු ගෙවීම පැහැර හැරීම. ඒ කියන්නේ බදු ගෙවන්න වෙනවනේ නිශ්චිත ආදායම් මට්ටම ඉක්මව උපයනකට බදු ගෙවන්න වෙනවා. ඒතර අනවසර මුදල් ව්‍යාපාර වලින් නීත්‍යානුකූල නොවන මුදල් ව්‍යාපාර වලින් නැත්නම් හොර ජාවාරම් වලින්, මත්ද්‍රව්‍ය ජාවාරම් වලින්, කූට ව්‍යාපාර වලින්, කුඩු ව්‍යාපාර වලින් නොඑක ආකාරයෙන් මුද හොයනට ඒවා මුදල් ක්‍රමයට ගෙනාවොත්, මූල්‍ය ක්‍රමයට ගෙනාවොත් බදු ගෙවන්න වෙනවා. ඒ බදු පැහැර හරින්න නම් ඒවා සංගවල මේ වගේ අනවසර තැන්වල ආයෝජනය කිරීම හරහා ඒ මුදල් බදු ගෙවීම පැහැර හරින්න පුළුවන්. අන්න ඒක තව මෙවැනි ආයතන පවතින තව හේතුවක්. මුදල් විශුද්ධිකරණය. මනි ලොන්ඩරින්. ඒ කියන්නේ ලෝකේ පුරාම මුදල් විශුද්ධිකරණයේ කටයුතු. ඒ කියන්නේ අනවසර ව්‍යාපාර, මත්ද්‍රව්‍ය ජාවාරම්, අව්‍යාවෘත ජාවාරම්, කසිප්පු ජාවාරම්, මත්පැන් වෙන්න පුළුවන්, අනවසර මත්පැන්, නොඑක් නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයා ගන්නා වූ මුදල්. ඒවා කළු සල්ලි. ඒවා සුදු සල්ලි බවට පරවන්න නැතුව කළු සල්ලි විදිහට තියාගෙන ඉන්න ඇත් ඉන්නවා. ඒ ව්‍යාපාරවල යොදවමින්. ඒ වගේම මේ අනවසර මුදල් ව්‍යාපාරවල ගේනවා මේ වගේ මේ නීති විරෝධී මුදල් සුදු කරන්. එතකොට ඒ නිසා ඒක හරහා ඊට පස්සේ මේවා මේ බ්ලැක් මනි වයිට් මනි කරන්න පුළුවන්. ඒක තමයි මුදල් විශුද්ධිකරණය. ඒක තමයි වළක්වන්න අපි කලින් කතා කරන නීති රීති ගෑනලා තියෙන්නේ. එවැනි තත්ත්වයන්. ප්‍රකට ව්‍යාපාර නාමයන්. ඒ කියන්නේ ප්‍රකට ව්‍යාපාර නාමයන් එක මිනිස්සු අහු වෙනවා. දැන් සෙලින්කෝ ගෲප් එකේ ආයතන කිහිපයක් වැටුණා, ෆේල් වුණා. ඒකට සෙලින්කෝ ගෲප් එකට එයා ගුඩ්විල් එක තියෙන කීර්ති නාමය නිසා ඒකට සම්බන්ධ අනවසර මුදල් ව්‍යාපාරයන්ද කියලා හොයන්න නැතුව මිනිස්සු මුදල් ආයෝජනය කරන අවස්ථාවක් තියෙනවා. පෞද්ගලික දැන හැඳුනුම්කම්. ඒ කියන්නේ ගමක ඊටාම ප්‍රොමිනන්ට් කැරක්ටර් එකක්. දන්න කියන කෙනෙක් තමයි ඉස්සෙල්ලා මේකට සම්බන්ධ කරගන්නේ. ඊට පස්සේ එයාගේ මගින් ගමේ අනිත් අය සම්බන්ධ කරනවා. ඒතකොට එයාට තියෙන විශ්වාසය මත ගමේ අය ගොඩක් වෙලාවට ගිහලා සම්බන්ධ වෙනවා. අර අනවසර මුදල් ව්‍යාපාර කරන අය ඒක කූට විදියට කරලා පැනලා යනවා, හැංගෙනවා, සැඟවෙනවා. ගමේ ඉන්න මනුස්සයට අන්තිමට මූණ දෙන්න බැරි වෙනවා. ඒක තමයි සමහර නිවුස් වල පෙන්නන්නේ. සමහර අය ගිහලා මිනිස්සු සම්බන්ධ වෙච්ච අය ගිහලා ගෙවල් වටලනවා. උන්ගේ දේපල විනාශ කරනවා.
ඔවුන් එක්ක ගැටුම් ඇති කරගන්නවා. ඒ වගේ ප්‍රශ්න. පෞද්ගලික දැන හැඳුනුම. අනෙකුත් වරප්‍රසාද. මෙවැනි අනවසර මුදල් ව්‍යාපාරවල සම්බන්ධ වෙන අයට නොඑක් අත යට ගනුදෙනු කියලා කියන්නේ. අපි සාමාන්‍ය ගමේ භාෂාවෙන් කියන්නේ අත යට ගනුදෙනු. අපේ ව්‍යවහාර භාෂාව එවැනි දේවල් සිද්ධ වෙනවා. සමහර මුදල් තැන්පත් බාර ගන්න එහෙම අනවසර මුදල් ව්‍යාපාර කරන ආයතන තියෙනවා. ඒගොල්ලෝ සමහරලාට මේවට දෙනවා ඊටාම අධික පොලියක් ලබා දෙනවා. රයිට්? අධික පොලියක් ලබා දෙනවා. ඒ වගේම සමහර වෙන විනෝද චාරිකා වෙනත් වරප්‍රසාද වාහන වෙන්න පුළුවන්. විදේශ චාරිකා වෙන්න පුළුවන්. එවැනි ඒවා ලබා දෙනවා. ඒකට හිතන්නේ මේක ඇත්තටම මේවා කාලයකට එහෙම කරනවා. මිනිස්සු දිනා ගන්න, සල්ලි එකතු කරන්න, අර මුදල් එකතු කරන්න. ඊට පස්සේ මේගොල්ලෝ නැතුව යනවා. සංග වෙනවා. එහෙම වෙන්න පුළුවන්. මුලින් සම්බන්ධ නැය සමහර ජයග්‍රාහී වෙන්න පුළුවන්. අවසානයේ සහභාගී නැහැ. අනිත් අය ගියා සංගව ගියාට පස්සේ අනිත් අය කොහේ ඉන්නවද දන්නේ නැහැ, මොනවා වෙනවද දන්නේ නැහැ. හොයන්නත් බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණා ඕගොල්ලෝ හරියට දැනගෙන ඉන්න ඕන බැංකර්ස්ලා හැටියට අනවසර මුදල් ව්‍යාපාර වල ආයෝජන කිරින්න මෙන්න මේ හේතු බලපානවා. මේ පවතින තත්ත්වයන් බලපානවා. ඉතින් මේවා තමයි මේ අනවසර මුදල් ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යන්න ඒවා මේ කරගෙන යන්න බලපාන හේතු වෙන සාධක කාරණා. ඒක තමයි මට කියන්න ඕන. ඊළඟට මෙවැනි ආයතන වල පොදු ලක්ෂණ මේ වගේ අනවසර මුදල් ව්‍යාපාර ආයතන වල පොදු ලක්ෂණ තියෙනවා. common features මොනවද? නිසි නියාමනයකට ලක් වෙන්නේ නැහැ. මොකද නියාමනයක් වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කොහොමද රෙජිස්ටර් වෙලා නැහැ නේ. අතරමඟදී කඩා වැටීමේ අවදානම් අධිකයි. එහෙම වෙනවා. මූල්‍ය සම්පත් ආර්ථික පරදායකරවල නොයෙදීම. ඒ කියන්නේ මේ යොදා ගන්න සම්පත් එකතු කරන තැන්පත් කරන රැස් කර ගන්න මුදල්. ඒගොල්ලෝ වෙනත් දේවල් වල යොදවනවා. ඉඩම් ගන්න පුළුවන් ඒගොල්ලෝ. ඒ ව්‍යාපාර කරන අය. නැත්නම් පිටරටවල අරන් යන්න පුළුවන් වෙන ආකාරයකට. නැත්නම් වෙනත් ආකාරයක වෙනත් ඒවා ආයෝජන ඉඩම් ගන්න පුළුවන්. වෙනත් ආයෝජනය කරන්න පුළුවන්. ඒතර අර මුදල් යොදන අයට ඒවා පළදාය විදිහට ආපහු නොලැබෙන්න පුළුවන්. මොකද හැංගෙනවනේ මේගොල්ලෝ. නොපෙනී යනවා. නැත්නම් සංගව ගන්නවා. නැත්නම් නොඑක් ආකාරයේ සට කපටකම් වලට අහු වෙන්න පුළුවන් මිනිස්සු. ඒ කියන්නේ මූල්‍ය සම්පත් ආර්ථික පළදායකවල යෙදෙන්නේ නැහැ. ඒවා සංගවි යනවා. කොහේ හරි යොදා ගන්නවා. පොන්සි හා පිරමීඩ් ගණේ ව්‍යාපාර අපි කලින් කතා කරේ. නිසි පරිදි ගිණුම් තබා ගැනීමක් නැහැ. තව ලක්ෂණයක්. පොත්පත් හරි accounting standards වල අනුව ගිණුම් තියාගන්නේ, මූල්‍ය ප්‍රකාශන නිකුත් කරන්නේ, ඒවා ප්‍රසිද්ධපත් කරන්නේ. ඒවා මොකද අවශ්‍ය නැහැ. නියාමනයක් වෙන්නේ නැහැ. කවුරුත් හොයන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ මේක. අධ්‍යක්ෂ මණ්ඩලය පිටින් පිට වෙනස් කරනවා. ඩිරෙක්ටර් බෝඩ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔය රට දන්න රට හඳුනන මිනිස්සුන් මේකට ඇතුල් කරනවා. ඉතින් එයත් ඉන්නකොම සමහර මිනිස්සු විශ්වාස කරනවා. සමහර අය එහෙම වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය පිටින් වෙනස් කරනවා. ඉතා කෙටි කාලයක් තුල දිවයින පුරා ශාඛා විශාල ප්‍රමාණයක් විවෘත කරනවා. කළා ටට්ටක් ගාලා ඔය පෞද්ගලික සම්බන්ධකම් උඩ ගම්වල එහෙම කන්ටැක්ට්ස් හදාගෙන ලොකු ශාඛා ජාලයක් එක්ක ලොකු ස්ටාෆ් එකක් එක්ක එහෙ දුවලා මෙහෙ දුවලා ටයි දාලා වාහන වලින් ගම් වලට ඇවිල්ලා මුදල් එකතු කරලා හිටපු ගමන් ශාඛාව නැහැ. බෝඩ් එකක් නැහැ. වහලා මිනිස්සු නැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. පුද්ගලයන්ගේ ණය ලබා ගැනීමට අවශ්‍යතාවය ඉදිරිපත් කර ඒ සඳහා මූලික ගෙවීම් ලබා ගැනීම. පුද්ගලයන්ගේ ණය ලබා ගැනීමට අවශ්‍යතාවය ඉදිරිපත් කර. දැන් මෙහෙම කියන්නකො. මේක තේරුම් ගන්න මෙන්න මෙහෙම. පුද්ගලයන්ගේ ණය ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය. right? ඉදිරිපත් කර ඒ සඳහා මූලික ගෙවීමක් ලබා ගැනීම. මොකද මූලික ගෙවීම ලබා ගන්නේ කොහොමද? දැන් ගමට එනවා. එළ කියනවා අපි ණයක් දෙනවා. අපි දවසෙන් දෙනවා. 50000ක් දෙනවා දවසෙන්. කඩදාසි වැඩිපුර ඕනේ නැහැ. අපි ඉක්මනින්ම ණය ලබා දෙනවා කියලා ඇත්තටම ගමකට ඇවිල්ලා අර විදිහට මුදල් එකතු කරගන්න ගාමම තැම්පත් කියන වචනේ පාවිච්චි නොකර අනික් පැත්තට ණය ලබා දීමකුත් කීප දෙනෙකුට කරනවා. මොකද විශ්වාසය දිනා ගන්න. කියලා 50000ක් දෝන අපි හෙට දෙන්නම්. මෙන්න මේ ෆෝම් එක පුරවන්න. මේ පුරවලා අපිට සමාජිකයත් ගන්න ඕනේ. රුපියල් තව 1000ක් 2000ක් එහෙම එකතු කරනවා. ඒක සමහරකට එහෙම ගමක 3-400කින් සල්ලි එකතු කරගෙන දෙන්නෙකුට 3 දෙනෙකුට ලෝන්ස් දෙන්නත් පුළුවන්. අර මුදලෙන්ම දෙන්න පුළුවන්. දැන් 10 ගානේ 100කින් එකතු කරලා එකතු වෙන මුදල් දන්නවනේ ඕගොල්ලෝ. ඒ වගේම 50000 වගේ ලෝන් දෙකක් නේ 5000 10000 ලෝන් දෙක තුනක් කාටද දෙන්නත් පුළුවන්. දීලා අස්සනක් අරගෙන කොලයක් අස්සන් අරගෙන නිකන් ෆෝම් එකක් පුරවගෙන සමාජික මුදල් කියලා අරගෙන ආපහු දෙන්න පුළුවන්. එතකොට මේක ප්‍රසිද්ධ වුණාම ගමේ ඊට පස්සේ තව හොයාගෙන එනවා. හැබැයි කොටස් මුදල් ගන්න ඕන සමාජිකත්වයේ ගන්න ඕන මුලින් කියලා එකතු කරනවා සල්ලි. ඊට පස්සේ තමයි අපි ඔයගොල්ලන් ඇවිල්ලා බලලා ව්‍යාපෘතිය බලලා ණය දෙන්නේ කියලා. අන්තිමට මාසයක් දෙකක් මෙහෙම කරලා එක පාටම මෙයයි නොපෙනී යන්න පුළුවන්. සංග වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. ඒකයි කියන්නේ. පුද්ගලයන්ගේ ණය ලබා ගැනීම නැති අවස්ථාව ඉදිරිපත් කර ඒ සඳහා මූලික ගෙවීම් ලබා ගැනීම. ආයතනයක දරාගත නොහැකි පාඩ සේවක සංඛ්‍යාවක් පත් කර එක්රැස් කරන තැන්පතු පානය මත පදනම් වූ දීමනා ගෙවීම. සමහර ස්ටාෆ් එක දාලා බයිසිකල් දාලා මිනිස්සු බඳවගෙන ටයි එකක් අඳලා හොඳ ලස්සන ඇඳලා මිනිස්සුන්ට පඩියක් ගෙව ඒ පඩි ගානකුත් ගෙවනවා කාලෙක. සල්ලි එකතු කරගන්නවා.
ඒකට ඒගොල්ලන්ට කියනවා තැම්පත් කරන එකතු කරන ප්‍රමාණය පොලි දිරිදීමලා දෙනවා කියලා. සම්පූර්ණ මේවා නීති විරෝධී ක්‍රියා කරනවා. ප්‍රධාන කාර්යාලය විටින් විට මාරු කරනවා. හෙඩ් ඔෆිස් එක. බලපත්ලාභී ආයතන වලට අනුබද්ධ ආයතන ලෙස හැංගී යන පරිදි ආයතන නම් යෙදුම මගින් ආයෝජකයන් නොමග යැවීම. බලපත්ලාභී ආයතන වල අනුබද්ධ ආයතන ලෙස හැංගී යන පරිදි ආයතන වල නම යෙදුම් මගින් ආයෝජකයන් නොමග යැවීම. මේව ඕන තරම් වෙනවා. ඔයගොල්ලන්ට මතකද මේ ETI ෆයිනෑන්ස් කියලා පහුගිය දවස්වල බලපත්‍රය අහෝසි කරා. ETI ෆයිනෑන්ස්. හරිද? ඒ වගේම උකස් කරුවෝ දැන් ඔය ස්වර්ණමහල් උකස් ETI උකස් එහෙම තියෙනවනේ. ඒ වගේ ළඟ නමක් දාලා තව ආයතන හදන්න පුළුවන්. අර උකස් කරුවෝ මේ උකස් කරා. නැත්නම් අර ආයතන මෙයා. එහෙම ළඟින් අකුරක් මාරු කරලා ආයතන හදන්න පුළුවන්. එහෙම කරනවා. එහෙම කරාම මිනිසුන්ට මේක පැටලෙනවා. මේකත් අරකේ ශාඛාවක් වෙන්න පුළුවන්. මේක අරකට සම්බන්ධ ආයතනයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. ඒතකොට ඒක තමයි කියන්නේ. බලපත්ලාභී ආයතන අනුබද්ධ ආයතන ලෙස හැංගී යන පරිදි ආයතන නම් යෙදුම මගින් ආයෝජකයන් නොමග මේ මුදල් යොදන අය නොමග යෑම කරනවා. ඕවා මේ ආයතන වල තියෙන පොදු ලක්ෂණ. ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. නීති අනවසර මුදල් ව්‍යාපාරවල අනවසර ආයතනවල තියෙන පොදු ලක්ෂණ කීපයක් සඳහන් කරන්න. 5ක් 6ක්. මෙතන තියෙන ගොඩක්. ඒ වගේ ලක්ෂණ තියෙනවා. රයිට්? මේ සම්බන්ධ මහ බැංකුවට ගත හැකි ක්‍රියාමාර්ග මෙන්න ව්‍යාපාර අනවසර ව්‍යාපාර සම්බන්ධයි. බැංකු පනත උල්ලංඝන කිරීම සම්බන්ධව එම පනත යටතේ පියවර ගැනීම. ඒ කියන්නේ බැංකු යන යෙදුම භාවිත කරන අවසර ලත් ආයතන වල කියන්නේ බැංකින් ලයිසන්ස් තියෙන ආයතන වල විතරයි. බැංකුවක් කියලා පාවිච්චි කරන්න බෑ කාටවත්. ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග පියවර ගන්න පුළුවන්. මේ අවශ්‍ය පරීක්ෂණ කළා නීති අනුකූලව ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි කවුරුරි පැමිණිලි කරන්න ඕනේ. මුදල් ව්‍යාපාර පන්ත උල්ලංඝනය කිරීම අපි කතා කරපු 2011-42. ඒ පන්ත යටතේ පියවර ගන්න පුළුවන්. මුදල් ව්‍යාපාර පන්ත උල්ලංඝනය කරේ මුදල් ව්‍යාපාර නිරතන ආයතන සම්බන්ධයෙන් ඔන්න ඔය කියන ක්‍රියාමාර්ග. ව්‍යාපාර කටයුතු අවසන් කිරීම. sorry. ව්‍යාපාර කටයුතු අවසන් කිරීම. තැන්පතු ආපසු ගෙවීමට විධාන කිරීම. ආයතන ඈවර කිරීම. කියන්නේ ආයතන මේ විසිර හැරීම. වත්කම් ක්‍රියාවිර්ති කිරීමේ නියෝග අපි කලින් කතා කරේ. ෆ්‍රීසිං ඕඩර් එක. අර මූල්‍ය මුදල් මේ විශුද්ධීකරණ වැළැක්වීමේ පන්තියට ඒ වගේ අරගෙන වත්කම් ක්‍රියාවිර්ති කිරීමේ නියෝගයක් ගන්න පුළුවන්. එම ආයතන නිලධාරීව පනත යටතේ නීතිමය පියවරගෙන ඔය ආදී ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මුදල් ව්‍යාපාර පන්ත යටතේ. අනවසර මුදල් ව්‍යාපාර කරන්න. හැබැයි ඒ සම්බන්ධ නිසි පැමිණිල්ලක් ලැබෙන්න ඕන. නිසි ක්‍රමවේදයට අනුව ඒ ආයතන පිළිබඳ පරීක්ෂණ පවත්වලා තොරතුරු හොයාගෙන නිරීක්ෂණය කළා අදාළ නීත්‍යානුකූල නීතිමය ආයතන වල අවසරය මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කරන්න පුළුවන්. නැතුව මහ බැංකුව උසාවියක් නෙවෙයි. මහ බැංකුව නැත්තම් කඩාපයින් හමුදාවකුත් නෙවෙයි. ඒ අයට නීතියෙන් ලැබිලා තියෙන බලතල ප්‍රකාරව යම් ක්‍රියාමාර්ග ගැනීම හැකියාව මේ නීතිමය කටයුතු වලට යෙදෙන්න පුළුවන්. මේ න්‍යායකාරී කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඊළඟ මේ සම්බන්ධව පවතින ගැටලු. දැන් මේ අනවසර මුදල් ව්‍යාපාර නම් මේ වගේ ගැටලුත් පවතිනවා. මොනවද? බලන්නකො මොනවද කියලා. පවතින ගැටලු. මුදල් සමාගම් පනතේ හෝ බැංකු පන්තේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ හැකියාවක් මෙවැනි ආයතනවලට නැති වෙයි. කියන්නේ මොන හරි අපි මෙවැනි අනවසර මුදල් ව්‍යාපාර ආයතනයක් හොයාගත්තා කියලා දැනගන්න හම්බුණා. ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ වහාම පවතින නීතිමය තත්ත්වයන් යටතේ මේ සම්බන්ධ නිසි අවසරයක් ලබාගෙන එක්ක මුදල් සමාගමක් හැටියට නැත්නම් බැංකුවක් හැටියට වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ඒ නීත්‍යානුකූල බලපත්‍රය ලබා ගන්න කියලා. නමුත් එහෙම සම්පූර්ණ කරන්න අවශ්‍යතා ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. නිශ්චිත ප්‍රමාණයක් තියෙන ප්‍රාග්ධනය මෙච්චර තියෙන්න ඕනේ. මුදල් සමාගමකට නම් මෙච්චරයි, බැංකුවකට නම් මෙච්චරයි. අපි ඒවයි අදාළ විධානත් එක්ක ඉදිරි පාඩම් වල කතා කරනවා. ඉතින් මේ ප්‍රමාණය ගේන්න එකපාරට බැරි වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. එහෙම හැකියාවක් නැමැතිව. තැන්පතු ආපසු ගෙවීම සඳහා උපලබ්ධි කරගත හැකි වත්කම් ආයතන සතුව නැතිවීම. ඒ කියන්නේ තැන්පත් ලබාගත්තම ඒක ආයතනයේ වගකීමක්නේ. ඒවා ආපහු ගෙවන්න ඕන ආයතනේ. තැන්පත් කරුවන්. ඒ කියන්නේ තැන්පතුවක් කියන්නේ. නමුත් ඒ ගත්ත මුදල් වෙන විගඩම් වල යොදලා වෙන ආයෝජන යොදලා වෙන ව්‍යාපාර කරලා කූට ව්‍යාපාර කළායින් පස්සේ වත්කම් ප්‍රමාණවත් වත්කම් නැති වෙන්න පුළුවන්. ඒවා ආපහු ලබා දෙන්න. ඒකයි. ඒ ප්‍රශ්න තියෙනවා. නිසි ගණන් තැබීමක් හෝ මූල්‍ය කරුණා කරන්නේ නැති. අපි දන්නවනේ පොත්පත් තියාගන්නේ. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක හරියට කරන්න. එහෙම නිසා ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ මහ බැංකුවට වෙන්න පුළුවන්, අනිත් වෙනත් නියාමකයෙකුට වෙන්න පුළුවන්, නැත්නම් පරීක්ෂණ නිරීක්ෂණයක් පවත්වන ආයතනයකට වෙන්න පුළුවන්. හරි වැටහීමක් ලබා ගන්න බෑ මේ ආයතන ගැන. මොකද පොත්පත් වාර්තා හරියට පවත්වාගෙන යන්නේ නැහැ. ඈවර කිරීමට ගත වන කාලය දීර්ඝයි. මොකද නඩු කටයුතු වෙන්න ඕන,
උසාවියේ අවසර ගන්න ඕන. ඉස්සෙල්ලා ෆ්‍රීසිං ඕඩර්ස් ගන්න ඕන. ඊට පස්සේ ඊළඟට ගිහිල්ලා නීත්‍යානුකූල උසාවියේ මේ නඩු පවරන්න ඕන. ඒ නීත්‍යානුකූල කාර්යය නීතිමය කාර්යය අවසන් වෙන්න ඕන. බත්කම් පවර ගන්න ඕන. ඒවා උපලබ්ධි කර ගන්න ඕන. මේ අවශ්‍ය කරන පියවර ගන්න ඕන. මුදල් එකතු කර ගන්න ඕන. ඒකතු කරන මුදල් වලින් වත්කම් පියවන්න ඕන. තැන්පත් කරන ලොකු කාලයක් යනවා. ආදායම් ප්‍රකාශ නොකිරීම, නීත්‍යානුකූල බදු නොගැනීම, රඳවාගැනීමේ බදු ආදායම්. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශ නොකිරීම. ඒ කියන්නේ මේවා හරියට මේගොල්ලෝ ආදායම් ප්‍රකාශ කරන්නේත් නැහැ. මොකද මේ මගඩි ව්‍යාපාරනේ. නීත්‍යානුකූල බදු ගෙවන්නෙත් නැහැ. ඉතින් මේ කටයුතු රාශියක් නිසා මේ හැම එකකම ලොකු ප්‍රශ්න, ගැටලු, බරපතල අර්බුද ඇති වෙන්න පුළුවන්. මේක තමයි මේ සම්බන්ධ පවතින ගැටලු. ඒක තමයි අන්තිම එක තමයි ඊටාම වැදගත්. මහජනයා දැනුවත් වීම අත්‍යවශ්‍යයි. මහජනයා දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඇයි? මොකද එහෙම කියන්නේ මේ මොන නීති රීති තිබුණත්, මොන තත්ත්වයන් තිබුණත් ජනතාව දැනුවත් නැත්නම් මේ සම්බන්ධව නැවත නැවත නොඑක් නම් වලින් නොඑක් ආකාරයෙන් නොඑක් ස්වභාවයෙන් පැන නගින මෙවැනි අනවසර මුදල් ව්‍යාපාර මිනිස්සු ගිහිල්ලා පැටලෙන්න පුළුවන්. නම විතරයි වෙනස්. තන විතරයි වෙනස්. සමහරට එකම කණ්ඩායම වෙන්න පුළුවන්. නම වෙන නමක් දාලා ඒ කණ්ඩායම වෙනත් ඉදිරියට දාලා මුදල් එකතු කිරීම රැස් කිරීම කරන ගම්වල මේ ප්‍රශ්න හරියට වෙනවා. ප්‍රාදේශීය වශයෙන් හරියට වෙනවා. ඈත පළාත් වල හරියට. නමුත් මහ බැංකුව මේ සඳහා දැනුවත් කිරීම වෙනසටහන් කරන ප්‍රාදේශීය කාර්යාල මගින්. අපිට ටාගට්ස් දීලා දෙන ඒ කාලේ මට මතකයි මමත් මහ බැංකුවේ වැඩ කරනකොට අපේ ප්‍රාදේශීය කාර්යාලවලට රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. සාමාන්‍ය මහ ජනතාව වෙන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික අංශය අය වෙන්න පුළුවන්. ව්‍යවසායකෝ ඒ හැම කෙනෙක්ම මෙවැනි අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධව දැනුවත් කිරීම, ඔවුන්ට ඒ ගැන පැහැදිලි කරලා දීම, ඒකේ බරපතලකම කියලා දීම, ඒ සම්බන්ධව ඔවුන්ට මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම, ඒ දේවල් ලොකු කාර්යභාරයක් මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල කරනවා. ඒ වගේම අනිත් බැංකු වලට මූල්‍ය ආයතනවලට වගකීමක් තියෙනවා. එවැනි අවස්ථාවල ඒ තමන්ගේ ගනුදෙනු කරුවන්වත් අඩුම තරමින් දැනුවත් කරමින් ඔවුන්ට අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාවය, අපි කලින් කතා කරපු මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය විධිදාන ක්‍රියාමාර්ග ගැනීම. එහෙම වුණොත් පමණයි වෙන්නේ මේ තත්ත්වෙන් ජනතාව මුදව ගන්න. නැත්තම් වෙන්නේ හැමදාම මොනවා හරි වංචාවකට, මොනවා හරි ප්‍රෝඩාවකට, මොනවා හරි කතන්දරෙ මිනිස්සු හැමදාම රැවටෙනවා. ඒකයි වෙන්නේ. ඒතර වෙන්නේ මෙවැනි ආයතන හැමදාම මිනිස්සු රවටමින් තනින් තනට නීති තියෙනවා. නීති තිබුණා නීතිය මග හැරලා යන්න අර මං කියු යෙදුම්. තැම්පත් කියලා නෙමෙයි ගන්නෙ. ණයක් ගන්නවා කියනවා. සමාජික මුදල් ගන්නවා කියනවා. ගස් පවන්න කියනවා. කොටස් මුදල් කියනවා. නැත්නම් මොනවා හරි සමාජිකත්වයේ ඔය නොඑක ඒවා පටලලා මොනවා හරි කරලා මිනිස්සු අමාරු දාන වැඩ ක්‍රියාත්මක වෙන බව තමයි මේ සම්බන්ධ පවතින ගැටලු. රයිට්? ගැටලු. අලුත් සංශෝධන. දැන් මේවා අපි දැන්ටමත් මේ සංශෝධන වෙලා තියෙන්නේ. ඇත්තටම. අනවසර මුදල් තැන්පතු භාරණය වරදක් බවට පායක දැන්ට කරලා තියෙනවා. තැන්පතු නිර්වචනයේ කුළු කියන අපි දැන් ඒක කතා කරා. අපි කිව්වේ 73 වෙනි වගන්ති තැන්පතු වෙන්නේ මොකක්ද කියලා කතා කරා. විමර්ශන බලතල පුළුල් කිරීම, අධිකරණ නියෝග ලබා ගැනීමට ඒවා පුළුල් කරලා තියෙනවා. මේ පන්තියටදී වරදක් කිරීමට අනුබල දෙන. ඒ කියන්නේ මුදල් ව්‍යාපාර. කුමන්ත්‍රණය කරනු ලබනෝ තත්කරණ යම් තැනැත්තෙකු වරදකට වරද කරන යුතු අතර මේ පනතයටදී මූලික වරදට ලබා දෙන දඩුවම් ඒ තත්කරන උත්සාහ කරන අයටත් ලබා දෙන්න කටයුතු කරනවා. දඬුවම් වැඩි කිරීම, අනුබල දීමත් වරදක්. තැන්පතු රක්ෂණ ක්‍රමය. මෙන්න මේක අපි වෙනම පාඩමක් අපේ මේ තැන්පතු රක්ෂණ ක්‍රමය. මෙවැනි අනවසර මුදල් ව්‍යාපාර දැන් ඒක මම පොඩ්ඩක් මේ වෙලාවෙම කියන්නම්. අනවසර මුදල් ව්‍යාපාර වළක්වන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මෙවැනි කුඩා මුදල් අරමුදල් ප්‍රමාණයක් තියෙන ගම්වල ඉන්න මිනිස්සු 5000 වෙන්න පුළුවන්, 15000 20000 වෙන්න පුළුවන්. ඒ වගේ කුඩා තැන්පත් හිමියන්ට විශ්වාසනීයත්වයක් ඇති කරන්න ඕන. ඔබගේ මුදල සුරක්ෂිතයි, ඔබගේ මුදල ආරක්ෂිතයි, බය වෙන්න එපා. කිසියම් ආකාරයකට මේ අපි නියාමනය කරන ආයතන, ඒ කියන්නේ මහා බැංකුව විසින් නියාමනය කරන බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, වෙනත් ආයතන. ඒ වගේම සමුපකාරගාමී බැංකුව වෙන්න පුළුවන්, අනිකුත් ආයතන වෙන්න පුළුවන්. එවැනි ආයතන නීත්‍යානුකූල ආයතන සඳහා මිනිස්සු පොළඹවන්න මෙවැනි තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම වැදගත් වෙනවා. ඒතර ඒවා ඒ තැන්පතු රක්ෂණය කරලා තිබුණොත් ඒ තැන්පත් කරන්නට හැඟීමක් ඇති වෙනවා. අපිට බය වෙන්න දෙයක් නැහැ. යම් ආකාරයක මුදල් ගෙවීමේ අපහසුතාවයක් ඇති වුණොත්, මේ ආයතන කඩාවැටීමක් වුණොත්, නැත්නම් බංකොලොත් වුණොත් අපේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙන් අර මුදල් ලබා ගන්න පුළුවන් කියන එක. ඒතර හැබැයි දැනට තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේදී අර මුදල් රක්ෂණය වෙන්නේ බැංකුවලත් මුදල් සමාගම් වලත් තැන්පතු පමණයි. ඒ නිසා ඒක මතක තියාගන්න. ග්‍රාමීය බැංකුවල, සානස සමිතිවල, ඒවා අනිකුත් සමෘද්ධි ආයතන වල වගේ ආයතන වල තැන්පතු එහෙම රක්ෂණය වෙලා නැහැ. මේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය දැනට ආවරණය වෙන්නේ බැංකුවල සහ මුදල් සමාගම් වල තැන්පතු පමණයි. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒතර මේකෙන්
අරමුණක් තියෙනවා. මේ තැන්පතු රක්ෂණයේ අරමුණක් තියෙනවා. එකක් තමයි තැන්පතු කරුවන්ට නැත්නම් කුඩා මුදල් ආයෝජනය කරන්නන්ට විශ්වාසනීයත්වයක් ඇති කරලා දීම. බය වෙන්න එපා. මොනවාරි ප්‍රශ්නයක් වුණොත් මේ මුදල් රක්ෂණයෙන් මගින් ලබා ගන්න පුළුවන් කියන. දෙවෙනි එක තමයි කුඩා තැන්පත් හිමියන් ආරක්ෂා කිරීම. ආරක්ෂා කිරීම. කුඩා තැන්පත් හිමියන් ආරක්ෂා කිරීම. ඒ කුඩා තැන්පත් හිමියන් ආරක්ෂා කරන්න ඕන. ඒ අයට විශ්වාසයක් ඇති වෙනවා. පිළිගත් මූල්‍ය ආයතන නීත්‍යානුකූල මූල්‍ය ආයතන තැන්පත් කරාම අපිට අපේ මුදල් ආරක්ෂා. එතකොට වෙන්නේ මොකද? ඔවුන් අනවසර මුදල් ව්‍යාපාර වලට අර වගේ කූට ව්‍යාපාර වලට නැත්නම් මොන හරි අපි කියන අපේ භාෂාවෙන් කියන ජරමර තැන් වලට මුදල් තැන්පත් කිරීමට යන්නේ නැතුව ඔවුන් බේර ගැනීම ගලව ගැනීම කරන්න පුළුවන් විශ්වාසයක් ඇති කරලා. එතකොට මේ තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමය ගැන මම කලින් දවසකත් කිව්වා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සහ ද්‍රවශීලතා සහභාගී යෝජනා ක්‍රමය liquidity support scheme මේ ගැන වෙනම පාඩමක් අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. අපි ඒක වෙනම කතා කරනවා. ඒ අවස්ථාවේදී අපි තවදුරටත් කතා කරනවා. තැන්පතු රක්ෂණයත් ඔගේ මේ එක දෙයක් ඒක ක්‍රියාත්මක වෙනවා. මේවා වළක්වන්න පුළුවන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. right. යෝජිත ක්‍රියාමාර්ග. මහජන දැනුවත් කිරීම කරදු පුළුල් කියන දැන්ටම මේක වෙනවා. විද්‍යුත් මුද්‍රිත මෙන්ම අනිකුත් මාධ්‍ය හරහා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? මහා බැංකුවේ මගින් පළ කරන දැන්වීම. මම එදා ඔයගොල්ලන්ට දැන්වීමක් පෙන්නුවා මතකද? ගිය සතියේ එපිරිස ගිය සතියේ. මොනවද ලියාපදිංචි මුදල් සමාගම්. තැන්පත් ලබා ගන්න පුළුවන් ආයතන. ඒ ආදි වශයෙන් දැන් ඒවා මුද්‍රිත මෙන්ම අනිකුත් මාධ්‍ය හරහා දැනුවත් කිරීම කරනවා. අර වගේ දැනුවත් කිරීම වැඩසටහන් පවත්වනවා. මම කියුවේ මේ පත්‍ර දැන්වීම මම දැන් පෙන්වුවේ ඔයගොල්ලන්ට. එවැනි දැන්වීම මහා බැංකුවේ පළ කරන ඔයගොල්ලෝ ලබා දැක්කොත් කපලා තියාගන්න. ෆයිල් එක තියාගන්න. ඒ වගේ දැනුවත් කිරීම කරනවා. නව පනත අනුව අනවසර මූල්‍ය ආයතන සම්බන්ධ පරීක්ෂණ කඩනම් කරනවා. ඒ කියන්නේ මුදල් ව්‍යාපාර පන්ත ගැන කියන්නේ නෑ. ඒ පන්ත පනවල ඉවරයි. ලියාපදිංචි මූල්‍ය ආයතන වල ශාඛා ව්‍යාප්තිය වර්ධනය කිරීම අනුබල දීම. පුළුවන් තරම් මූල්‍ය ආයතන. ඒ කියන්නේ ෆයිනෑන්ස් කම්පැනි වෙන්න පුළුවන්, කල්බත් සමාගම් වෙන්න පුළුවන්, වාණිජ්‍ය බැංකුව වෙන්න පුළුවන්, විශේෂ බැංකුව ශාඛා පුළුවන් තරම් ඈත පළාත් වල ව්‍යාප්තිය. ඒතකොට මේ මිනිස්සු ඒවට සම්බන්ධ කරන්න හැකියාව. ඊළඟ ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය කරලා ක්‍රමවේදයක් සකස් කරන. දැන් තමයි මේ පනත තියෙනවා. ශුද්ධ මූල්‍ය පන්ත තියෙනවා 2016 අපි කතා කරන නියමිත ඉස්සරහට. නමුත් ඒකෙත් යම් අඩුපාඩුකම් තියෙනවා. අපි එක පාඩමක් අපිට තියෙනවා කතා කරන මම අර පරාටේ බලය කියන පාඩමේ කතා කරා. ඒකේ මම ඔයාලට කිව්වා මතකයි. එක පාඩමක් තිබුණා ණය ලබා දෙන ආයතන නියාමනය කිරීමේ අවස්ථාවකුත් අදනට පැන නැගිලා තියෙනවා. ඒකේ අගහරිය තියෙනවා නව පනතේ තියෙන අඩුපාඩු නිසා අපිට මේව නියාමනය කරන්න වෙනවා කියන එක. අලුත් පනතක් ගේන්න වෙනවා කියන. ඒ සම්බන්ධ අදහස් ඒකේ තියෙනවා. අපි මේ පාඩම කතා කරා මට මතකයි. ඒකේ අපි ඒ ටික කතා කරනකොට ආයිසරයක් වොන්න අපිට මතක් කරගන්න පුළුවන්. ඒ නෝට් එක තියෙනවා ඔයගොල්ලෝ ගාව. ඒවලා තියෙනවා. ගිය සතියෙන් මම කතා කරා. එපිට සතියේත් කතා කරා. ඒවා කියව ගන්න. ඒ නියාමනය කරන්න අවශ්‍ය කරන පනත දැන්ට තියෙනවා. නමුත් තවදුරටත් ඒකේ අඩුපාඩු තියෙනවා. ඒවා හදන්න නව පනතක් යෝජනා වෙලා තියෙනවා. අන්න ඔය කියන ණයදෙන ආයතන නියාමනය කිරීමේ අවස්ථාව කියන පාඩමේම අගහරිය ඒ සම්බන්ධ කාරණා තියෙනවා. ඒවා ඔයගොල්ලෝ කියව ගන්න. ඒවා තමයි යෝජිත ක්‍රියාමාර්ග. right? යෝජිත ක්‍රියාමාර්ග. එතකොට මේ වගේ අනවසර මුදල් අතයි කටයුතු හා ක්‍රියාකාරීත්වය නිසා ඒ කියන්නේ සුපරීක්ෂණයක් හෝ නියාමනයක් නොමැතිකම. මේ දෙකම තියෙනවා. මේකේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අනවසර මූල්‍ය ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයේ කොයි අවස්ථාවකත් සුපරීක්ෂණය හෝ නියාමනයට ලක් වෙන්නේ නැහැ නේ. කවුරුත් නියාමනය කරන්නේ. එතකොට මෙවැනි ආයතනවල ව්‍යාපාර කරන තුළ ඉහළ ව්‍යාපාරික අවදානමක් තියෙනවා. ඒකම පැන නගින තත්ත්වය තමයි මෙවැනි ආයතනවල ඉහළ ව්‍යාපාරික අවදානමක් පැන නගින. ඒ ඉහළ ව්‍යාපාරික අවදානමත් එක්ක අනවසර මුදල් ආයතනයන්ගේ බිඳ වැටීම් ඇති වෙන්න පුළුවන්. කඩා වැටීම් ඇති වෙන්න පුළුවන් මේ වගේ ආයතන. මේ ඉහළ ව්‍යාපාරික high risk එක, high business risk එක මේ වගේ ආයතන බිඳ වැටෙන්න පුළුවන්. මොකද නිසි පරිදි ගිණුම් තියන්නේ නැහැ. නිසි පරිදි ගිණුම් ප්‍රමිතින් අනුගමනය කරන්නේ මූල්‍ය ඒවා විගණනය කරන්නේ. ඒ වගේම ගිණුම් පවත්වාගෙන යන්නේ. ඔවුන් නියාමනය වෙන්න නිසා හරි විදිහට ක්‍රියාමාර්ග ගන්නේ අර මුදල් කරුණාකරණය වෙන්නේ ඒවා ආයෝජනය වෙන්නේ නැහැ. ඒ සම්බන්ධ අපි මහා බැංකුව පනවන විධාන නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා නියාමනය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගණන් ගන්න. එතකොට ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ඒ වගේ කඩා වැටීමට තියෙන කඩ වැඩි, බිඳ වැටීමට තියෙන කඩ වැඩි. ඒක මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙන්න බලපානවා. ඊළඟ පොයින්ට් එක. මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙන්න බලපාන්න පුළුවන්. right? මේක. මොකද්ද මේ අනවසර මූල්‍යයන්ගේ බිඳ වැටීම? ඒකම ආයි බලපානවා ලියාපදිංචි සමාගම් වල ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන්න බලපානවා. මේ විදිහට පියවරෙන් පියවර මේක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම දක්වා මේ ක්‍රියාමාර්ගය යන්න පුළුවන්. මේ කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. මෙවැනි අනවසර ව්‍යාපාරවල ඉහළ ව්‍යාපාරික අවදානමත් ඒ හරහා ඒ ආයතන බිඳ වැටීමට ලක්වීමත් ඒ බිඳ වැටීම හරහා මහජන විශ්වාසය පල්දු වීමත්
ඒ මහජන විශ්වාසය පල්දි මරා ලියාපදිංචි සමාගම් වල ක්‍රියාකාරීත්වය බිඳ වැටීමට ද්‍රෝෂීලතා අර්බුද ඇති වෙනවා. එවැනි ඉන්පසුව සමස්ත මූල්‍ය පද්ධතියම අස්ථාර වෙන්නත් මේක බලපාන්න පුළුවන්. ඒක ඇත්තටම ওই පියවරන් ටික මතක තියාගන්න. මේවැනි අනවසර මුදල් ව්‍යාපාරයන් පැවතීමේ අහිතකර ඵල විපාක මොනවාද? ප්‍රතිඵල මොනවාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔන්න ඔය කාරණා ටික පෙළගස්සන්න පුළුවන් ඔයගලන්ට. අනවසර මුදල් ව්‍යාපාර කියන්නේ මොනවද? ඒකේ තියෙන බරපතලකම මොකද්ද? ඒවැ තියෙන ගැටලු මොනවද? ඒසලා ඒ මත ඇති වෙන පීඩනය මොන වගේද? ඒක පිළිගත් නීත්‍යානුකූල මූල්‍ය පද්ධතිය අස්ථාර වෙන්න බලපාන්නේ කොහොමද කියන කාරණා මෙතන අපි කතා කරලා තියෙනවා. ওই විදිහට තමයි අපිට මේක පෙළගස්සන්න පුළුවන්. රයිට්? එතකොට ඒ ටික අපි කතා කරා. දැන් මේ පාඩම ඉතාම වැදගත් පාඩමක් ඕගලන්ට. අනවසර මුදල් ව්‍යාපාර පාඩම. රයිට්? අපි මේකේ මුදල් ව්‍යාපාර පන්ත ගැනත් අනවසර මුදල් ව්‍යාපාර ගැනත් අපි කතා කරා. මේ කතා කරපු කාරණා. රයිට්? මේ කතා කරපු කාරණා ඉතාම වැදගත්. මොකද මේ කරුණු මත පදනම්ම තමයි ඔයගොල්ලන්ගේ අනිත් නෝට් එක වර්ඩ් ඩොකියුමන්ට් එක හදලා තියෙන අනවසර මුදල් ව්‍යාපාරෙන් කියන නෝට් එක. රයිට්? එතකොට මේකේ මූලික කාරණා ටික අපි කතා කරා. මොනවද අනවසර ව්‍යාපාර? කොහොමද අනවසර ව්‍යාපාර වෙන්නේ? ඒකේ ලක්ෂණ මොනවද? ඒකේ බරපතලකම් මොනවද? ඒ ආදී කාරණා අපි කතා කරා. රයිට්? එතකොට දැන් අපි මේක හරහා මේ කතා කරපු කාරණා ඔයගලන්ට අවබෝධ වෙන්නේ නැති. ඒක හරිය නේද? ක්ලියර් නේද? Clear to all. Very clear. Renuka Vijayveer. Right, okay. මොකක්ද ඔයාගේ බැංකුව? Renuka Vijayveer නේ? ඔව්, Renuka. මොකක්ද බැංකුව? Renuka. මොකක්ද ඔයාගේ බැංකුව? ද ස්කූල් ලීව කෙනෙක්. CRB. Right, okay. What am I again? Ponzi business. I can know what is the Ponzi business. Ponzi කියන්නේ ඒක මම ඔයගලන්ට දෙවන්න නෝට් එකකුත් තියෙනවා. කොහොම කරන්න වෙලා නැහැ. ඒ කියන්නේ ඒවා මට මේ ක්ලාස් එකේ තියෙන ලිමිටඩ් ටයිම් එක කරන්න බෑ. Ponzi business කියන්නේ Ponzi කියලා පුද්ගලෙක් තමයි ලෝකෙ ඉස්සෙල්ලාම මෙවැනි මේ අනවසර ව්‍යාපාරයක් කරලා තියෙන ලෝක අත්දැකීම් තියෙනවා. සෙන්ට්‍රල් බැංක් නෝට් එකක් තියෙනවා ඒකට. සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එකේ තියෙනවා ඒක. මම දන්නේ දැන් තියෙනවද ඇති ඒක. අනවසර මුදල් ව්‍යාපාරන පිරමීඩ්. මගේ ළඟ නෝට් එකක් තිබුණා. මම ඒක අප්ලෝඩ් කරන්න කියනවා ඕගලන්ට. කියව ගන්න. බලා ගන්න. ඒ කියන්නේ පොන්සි කියන පුද්ගලයා තමයි ඉස්සෙල්ලාම මෙවැනි ලෝකයේ අත්දැකීමක් තියෙන්නේ මෙවැනි ව්‍යාපාරයක් කරලා බිඳ වැටිලා. ඒතර මේකට පොන්සි ස්කීම් කියලා කියන්නේ නම් කරන්නේ ඒකයි. ඒ කියන්නේ පිරමීඩ් ව්‍යාපාර, පොන්සි ස්කීම්, අනවසර මුදල් ව්‍යාපාර මේ ඔක්කොම එක ළඟ යන්නේ. ගොඩක් වෙලාවට unauthorized finance business අනවසර මූල්‍ය ව්‍යාපාර කියලා අපි commonly කියනවා. ඒතර පිරමීඩුත් ඒකේ ඒ වගේ ඒවා තමයි. ඒ වගේම ලියාපදිංචි නොවි උපක්‍රමශීලීව නියාමනයට හසු නොවි එක එක වචන පාවිච්චි කරමින් එක එක නම් පාවිච්චි කරමින් අරමුදල් රැස් කරමින් කරන ව්‍යාපාරත් අනවසර ව්‍යාපාර. ඉතින් මේවා ඇතුලේ නොඑක් හැඩරුව තියෙන ව්‍යාපාර තියෙනවා. ඔය කම්පියුටර් පාවිච්චි කරමින් ඒගොල්ලෝ ඇඩ්වර්ටයිසින් කරනවා කියලා කරන ඒවාත් තියෙනවා. ඒ වගේ අත්දැකීම් රටේ තියෙනවා. නොඑක් පළාත්වල එහෙම දේවල් තියෙනවා. නොඑක් නම් වලින් ඉදිරි කාලේ නොඑක් නම් වලින් නොඑක් විකාර රූපී ඒවා එන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕන. එහෙම එකක් ආපු ගමන් ඔයගොල්ලෝ බලන්න මොකද්ද මේකේ රිටර්න් එක. ලොකු රිටර්න් එක, හයි රිටර්න් එක නම් කොහොමද රිටර්න් එකක් දෙන්නේ? එහෙම රිටර්න් එකක් දෙන්නේ ඊටත් වඩා ලොකු රිටර්න් එකක් ඒගොල්ලන්ට එන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ හදේ තමයි ආයෝජනය කරන්නේ. කොහෙද ආයෝජනය කරන්නේ? ඒ කියන්නේ ඒකෙම තේරෙනවා බොරුව කරන්නේ. ඒ අරමුදල් දිගටම අරමුදල් ගලා එනකොට ඒගොල්ලෝ කන්නේ අර එන අරමුදල් වලින් ඊට කලින් ආයෝජනය කරපුවට රිටර්න් එක දෙනවා. ටික දවසක් දෙනවා. දුන්නම තවත් මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඒ ආකර්ෂණ වීම හරහා තවත් එනවා තැන්පත්. අරමුදල්. ඒතකොට මේ රෝල ගිහිල්ලා ඒ එන මුදල් වලින් ඒගොල්ලෝ හංගවගෙන වෙනත් දේපල අත්පත් කරගෙන වෙනත් ව්‍යාපාරවලදී මොනාරි කාසේ වෙන්න පුළුවන්, ඉඩම් ගැනීම වෙන්න පුළුවන්, රත්තරන් මිල්ලි ගැනීම වෙන්න පුළුවන්, වෙනත් ව්‍යාපාරවලදී වෙන්න පුළුවන්. එහෙම කරනවා. කළා ඊට පස්සේ අර මුදල් නිසි පරිදි කළමනාකරණය වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ අර මුදල් ඉල්ලු විට මිනිස්සුන්ට දෙන්න මුදල් නැතුව මිනිස්සු හැංගෙනවා. මිනිස්සු පැනලා යනවා. ඔකයි වෙන්නේ. ඔක තමයි අත්දැකීම. ඒ වගේම ඊටාම ප්‍රශස්ත විදියට මූණ පෙන්නමින් කාලයක් හොඳට මිදිමින් කරන ව්‍යාපාරයක් තියෙන කූට විදියට උපක්‍රමශීලී. ඒ නිසා හරි කල්පනාවෙන් මේ ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම ගනුදෙනු කරුවන්ට, බැංකු කරුවන්ට, ඔවුන්ගේ ගනුදෙනු කරුවන්ට මේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕන. කස්ටමර් බේස් එකට. ඒ අඩුතරමේ ඒගොල්ලන්වත් මේකෙන් බේර ගන්න. ගම්වල ගොඩාක් කාන්තාවන් මේ අනවසර මුදල් ව්‍යාපාරයක මේ අපි කියන්නේ අධික ණය බර කියන මල්ටිපල් ලෝන්ස් අරන් තියෙනවා.
අතනිනුත් ගරන් මෙතෙන්ට දෙනවා, මෙතනින් ගරන් අතෙන්ට දෙනවා, සමුද්‍රි සමිතියනුත් ගන්නවා, ග්‍රාමීය බැංකුවෙනුත් ගන්නවා, මේ එන මිනිසුන්ගෙනුත් ගන්නවා, ගමේ පොලි මුදලාලිගෙනුත් ගන්නවා, අරහෙනුත් ගන්නවා, මෙහෙනුත් ගන්නවා. ගම්වල අත තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් නගරවලත් තියෙනවා. අධික ණය බර. මේ අධික ණය බර කියන්නේ අනවශ්‍ය විදියට ණය ගැනීම. දෙන නිසා ගන්නවා. අවශ්‍යතාවය නිසා නෙවෙයි ගන්නෙ. ඉතින් මේව අරගෙන ගෙවන්න බෑ. ඒක ගන්න තව කෙනෙක්ගෙන් ගන්නවා. ඉතින් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි අර අපි දැන් අවධානය යොමු කළේ ණය දෙන ආයතන. මෙවැනි ආකාරයට ගම්වල ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදත් වශයෙන් තියෙන ඒවා නියාමනයකට හසු කර ගැනීමේ අවශ්‍යතාවය දැන් පැන නගමින් තිබෙනවා. ඒ පැන නැගීම ඇති වෙන්නේ අන්න ඒ කාරණා නිසා. එතකොට එහෙම වුණොත් ඔවුන්ට ඔවුන්ගේ data කොහෙන්ද එකතු වෙනවනේ ක්‍රිබ් එකේ වගේ. මේ පිළිගත් ආයතන වල දෙන ණය නම් ඔක්කොම ක්‍රිබ් එකට report වෙනවා. එතකොට තොරතුරු හොයාගන්නවා. දැන් මෙවැනි අනවසර ඒවායි තොරතුරු කොහෙවත් report වෙන්නේ නැහැ, record වෙන්නේ නැහැ. ඒක හොයාගන්න බෑ. ඒක ප්‍රශ්නයක්. කොහොම ගැටලු තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒවා අවබෝධයෙන් අපි තව ඉඩ ලැබෙන අවස්ථාව පරිදි අපි මේවා ගැන ඉස්සරහට කතා කරමු. මොකද එතකොට අපිට තව කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. රයිට්? පුළුවන්කම ලැබෙනවා. මේ ගැන අවබෝධයෙන් ඉන්න. රයිට්? අපි එතකොට අනවසර මුදල් ව්‍යාපාර කතා කරා. 2006 අංක 6 කතා කරා. 2006 අංක 5 කතා කරා. මෙන්න මේකටම සම්බන්ධ මේ අනවසර මූල්‍ය ව්‍යාපාරන කියන බර්ඩ් ඩොකියුමන්ට් එක අපිට ඊළඟට කතා කරන්න තියෙනවා. මේ දෙක එකට තියලා පාඩම් කරන්න ඕන. ඔය PowerPoint එකයි මේකයි. රයිට්? අපිට තව වෙලාව ඉතුරුලා තියෙනවා. පැය භාගයක් විතර වගේ තියෙනවා මම හිතන්නේ. ඔව් විනාඩි 20ක් විතර වගේ තියෙනවා. අපි පුළුවන් තරම් මේක කතා කරනවා. ඊටු ටික අපි ඊළඟ දවසේ අපිට කතා කරන්න පුළුවන්. රයිට්? කතා කරන්න පුළුවන්. අනවසර මූල්‍ය ව්‍යාපාරය. දැන් අපි අරකේ කතා කරපු දේවල්ම තමයි තියෙන්නේ. නමුත් මේක යම් ආකාරයක ප්‍රශ්න ස්වරූපෙන් උත්තර විදියට අපි ප්‍රශ්න වලට උත්තර විදියට මේක හදලා තියෙන්නේ මම මේ නෝට් එක. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියේ අනවසර මුදල් ව්‍යාපාරයන්ට එරෙහි ඔන්න නීතිමය ප්‍රතිපාදන කියන්න යන්නේ දැන් මේ අනවසර මුදල් ව්‍යාපාරයට එරෙහි ප්‍රතිපාදන මොකෙද තියෙන්නේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියේ අනවසර මුදල් ව්‍යාපාරයන්ට එරෙහි ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් විශේෂයෙන් නිසි බලපත්‍රයක් නොමැතිව තැන්පතු කැඳවමින් කරනු ලබන ව්‍යාපාර සම්බන්ධ විධිවිධාන සලස්වලා තියෙනවා. අපි දැන් අර PowerPoint එකත් එක්ක කතා කරා. මෙම විධිවිධාන මොනවාද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියේ විශේෂ මේකේ මේ නෝට් එකේ අරමුණ. මොකද්ද? ඒ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියේ තියෙන විශේෂිත වූ විධිවිධානයන් මොනවද මේ අනවසර ව්‍යාපාර සම්බන්ධයෙන් යොදලා තියෙන විධිවිධාන මොනවද කියන බලන්න තමයි අපි හදන්නේ. දැන් බලමු අපි. ඒකට මාධ්‍ය ආයතන සඳහා, ඒ කියන්නේ media institutions, ඒ කියන්නේ audio video, ඒ කියන්නේ මාධ්‍ය ආයතන පුවත්පත් වෙන්න පුළුවන්, FM රේඩියෝ channel වෙන්න පුළුවන්, රූපවාහිනී ආයතන වෙන්න පුළුවන්. මාධ්‍ය ආයතන සඳහා ඇති කරන ලබන විශේෂිත බැඳීම් නැතහොත් වගකීම් පනතේ 42 වන වගන්තිය දක්වා තියෙනවා. මේ මුදල් ව්‍යාපාර පන්ති. මේ මං කිව්වේ ඒක ගන්න මේ පනත කියලා ඔයගොල්ලෝ හැමෝගම ළඟ මේ මුදල් ව්‍යාපාර පන්ත තියෙනවා. as a bankers you should know about this. ඔයගොල්ලෝ මේවා දැනගෙන ඉන්න ඕනේ. මේවා ළඟ තියෙන්න ඕනේ. මුදල් ව්‍යාපාර පන්ත, බැංකු පනත, leasing act එක, banking act එක, ඒ වගේම finance business act එක, monetary law act එක. මේවා ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඔයගොල්ලෝ mini library මේවා තියෙන්න ඕන. ඔයගොල්ලෝ banking ඉවර කරලා බැංකුවේ වැඩ කරන එක නතර වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අනාගතේ තව උසස් වීම අරගෙන ඉහළට යන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් මේ වගේ අවස්ථාවලදී රිෆර් කරන්න ඔයගොල්ලන්ට ඕන වෙනවා. ඒ නිසා මේ ලීගල් ඩොකියුමන්ට්ස් ඔයගොල්ලෝ ගාව තියාගන්න. රයිට්? ඒ අනුව 2011 අංක 10 මුදල් ව්‍යාපාර පන්තියේ යටතේ ලද නිසි බලපත්‍රයක් හෝ පනතේ ප්‍රතිපාදන යටතේ නිදහස් කරන ලද අපි අර කතා කරන නිදහස් කරන්න පුළුවන් ආයතන බැංකු අනිකුත් ආයතන සමෝපකාරගාමී බැංකු දිවිනැගුම පනත් ප්‍රජාමූල්‍ය බැංකු ඒ ආදී නීත්‍යානුකූලව ස්ථාපිත කරන ලද නිදහස් කරන ලද ආයතන හෝ බැංකු හෝ මුදල් සමාගම් හැර යම් බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතනයක් එහෙම ආයතනයක් හැර කිසිම තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් කිසිම ක්‍රමයකින් හෝ කිසිම ආකාරයකින් ඍජු හෝ වක්‍ර ලෙස තැන්පතු කැඳවීම සඳහා ප්‍රචාරණය කරනු නොලැබූ බවට වග බලා ගන්න ඕන මීඩියා ආයතන. ඒ බලය දීලා තියෙන්නේ මේ නීතියෙන් 40 මේ පනතේ 42 වෙනි වගන්තිය ප්‍රකාරව මීඩියා ආයතන වලට වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ බාර ගන්න කිසිම දැන්වීමක ප්‍රවෘත්තියක නැත්නම් ප්‍රචාරක දැන්වීමකට පෙර ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ අයට තැන්පතු කැඳවීමට මුදල් ව්‍යාපාරවල යෙදීමට නිසි අවසරයක් නිසි බලයක් ලැබිලා තියෙනවද කියන එක පිළිබඳ තහවුරුවක් තියෙන්න අවශ්‍යයි. ඒක උතන කියන්නේ. හරි? අදාළ දැන්වීම කරුණේ නිසි පරිදි අහලා එහෙම තියෙනවද කියලා දැනගන්න ඕන. බවට පනතේ 40 වෙනි වගන්තියේ මේක සඳහන් කරලා තියෙනවා එහෙම දැනගන්න ඕන කියන එක. එහෙම දැනගත යුතු එහෙම
වකීම් පවර්ලා දෙනවා 42 වෙනි වගන්තිය. ඒ නිසා ඔයගොල්ලෝ මේ தත්ත්වේ තේරුම් ගන්න අවශ්‍යයි. මම හිතන්නේ ඒක දැන් ඔයගලන්ට තේරෙනවා ඇති. right. ඊළඟට එසේම පන්තේ 42 වෙනි වගන්තියට අනුව මෙවැනි අනවසර මුදල් ව්‍යාපාරයක් right පිළිබඳ විශේෂ විමර්ශන කටයුතු කිරීමේ අධිකාරී බලය investigation authority of investigation මොකද්ද අනවසර මුදල් ව්‍යාපාරයක්ද right මේ කිසියම් පැමිණිල්ලක් ලැබුණොත් කිසියම් ආයතනයක් සම්බන්ධ ඒක අනවසර මුදල් ව්‍යාපාරයක්ද කියන එක සම්බන්ධ විමර්ශනය කටයුතු කිරීමේ අධිකාරී බලය හිමිවන්නේ කවුරුන් වෙතද යන්න සඳහන් කරලා තියෙනවා මේ 42 වෙනි වගන්තියට අනුව මෙවැනි අනවසර මුදල් ව්‍යාපාරයක් පිළිබඳ විශේෂ විමර්ශන කටයුතු කිරීමේ අධිකාරී බලය authority investigation authority for this unauthorized finance business හිමිවන්නේ කාටද ඒ අනුව මෙවැනි ව්‍යාපාර පිළිබඳ එනම් අධිකාරී බලයක් නොමැතිව මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යන හෝ තැන්පතු බාර ගන්නා තැනැත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට පෙර ඒ පිළිබඳ නිසැකවම දැනගැනීමේ කාර්යය. ඒ කියන්නේ නිසි නීත්‍යානුකූල පියවර ගන්නට පෙර නිසැක ලෙසම ස්ථිර ලෙසම නිසි ලෙසම නීත්‍යානුකූල ලෙසම දැනගන්න ඕන years. මෙයා unauthorized finance business එකක්ද කියන එක. ඒකට විමර්ශනයක් පැවැත්වීම කරන්න ඕන. අන්න ඒ විමර්ශනය පැවැත්වීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා. ඒ කියන්නේ DSNBA5 Director Supervision of Non-Banking Financial Institution. ඔහු විසින් බලය දෙන ලද මහා බැංකුවේ යම් නිලධාරියෙක්. එයා විසින් බලය පවරන යම් නිලධාරියෙක් විසින් විමර්ශනයක් පවත්වනු ලැබිය හැකිය. එතකොට ඉන්වෙස්ටිගේෂන් ඔතොරිටි එක තියෙන්නේ කාටද? DSNBA5 or any other officer assigned by him. ඒ කියන්නේ එයා විසින් බලය පවරන වෙනත් නිලධාරියෙකුට හෝ ඒ Director Supervision of Non-Banking Financial DSNBA5ට විමර්ශනයක් පැවැත්වීමේ බලය මේ පනත ප්‍රකාරව මේ වගන්තිය ප්‍රකාරව මේ නීතිය ප්‍රකාරව ලැබිලා තියෙනවා. හරිද? අධ්‍යක්ෂකයාට ඒ අනුව විමර්ශනයක් පැවැත්වීමේදී මොනවද ලැබෙන බලතල කියන එක අපි ඊළඟට කතා කරනවා. දැන් අපි කතා කරේ විමර්ශන අධිකාරී විමර්ශනයක් පැවැත්වීමේ අධිකාරී බලය ලැබෙන්නේ කාටද? අධ්‍යක්ෂකවරයාට. DSNBA5ට. ඊළඟට අපි කතා කරනවා එවැනි විමර්ශනයකදී විමර්ශනයක් පැවැත්වීමේදී ඔහුට ලැබෙන්නා වූ බලය නැත්නම් බලතල මොනවද කියන එක. ඊළඟට කතා කරන්නේ ඒවා. one by one අපි ඒවා කතා කරනවා. ඒ කතා කරන ඉස්සෙල්ලා මොනවද ලැබෙන බලය කියන එක අපි බලමු. මෙන්න මේවැනි බලයක් ඔහුට ලැබෙනවා. කාටද? DSNBA5ට. right? DSNBA5ට මෙන්න මේවැනි බලයක් ලැබෙනවා. මොකද්ද ලැබෙන බලය? බලමු. අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන ලබන තැනැත්තාට හෝ ආයතනයට හෝ ඒ අධ්‍යක්ෂවරයෙකුට ආයතනය වෙන්න පුළුවන් පුද්ගලයා වෙන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන් හවුල්කරුවෙක් වෙන්න පුළුවන් ඒකේ සමාජිකයෙක් වෙන්න පුළුවන් ඒකේ ලේකම්වරයෙක් වෙන්න පුළුවන් කරුණාකරුවෙක් වෙන්න පුළුවන් සේවකයෙක් වෙන්න පුළුවන් අනුනියෝජිතයෙක් වෙන්න පුළුවන් කොන්ත්‍රාත්කරුවෙකුට වෙන්න පුළුවන් විගණනවරයෙකුට වෙන්න පුළුවන් ඒ ඔය කියන ඕනෑම කෙනෙකුට ඒ ලයිස්තුව මතක තියාගන්න ආයතනයකට එවැනි අනවසර ආයතනට පුද්ගලයෙකුට අධ්‍යක්ෂවරයෙකුට බ්ලා 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 ඔය ටික මතක තියාගන්න ඕන. ඒ කට්ටිය ඕන කෙනෙකුට මෙන්න මේ පහතින් කියන නියෝග නැත්නම් ක්‍රියාමාර්ග ගන්න කියලා කියන බලය DSNBA5ට ඕ විසින් බලය පවරන අනිත් නිලධාරියාට තියෙනවා. මොනවද? එක නෙමෙයි අතන පළවෙනි බුලට් එක. අවශ්‍ය කරනු ලබන තොරතුරු පොත්පත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු નિયમિત කාලයක් තුලදී નિયમિત ආකෘතියකින් සපයන ලෙස නියම කිරීම. මම හිතන එක ක්ලියර්. very clear. ඒක පැහැදිලිව කියලා දෙනවා මෙන්න මේ විදිහට කරන්න ඕනේ කියලා. right? නියම කිරීම. ඊළඟ ඊයසනා ලිපි ලේඛන නිශ්චිත ස්ථානයකදී පරීක්ෂා කිරීම හෝ ඒවායේ සහතික කළ පිටපත් සැපයීමට නියම කිරීම. මොනවා හරි ඒ අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් වල ලේඛන වල සහතික කරව පිටපත්. නැත්තම් නිශ්චිත ස්ථානයේ ඒ කාර්යාල පරිශ්‍රය වෙන්න පුළුවන් වෙනත් තැනක වෙන්න පුළුවන් වෙනත් ගබඩාවක වෙන්න පුළුවන් පරිශ්‍රයක වෙන්න පුළුවන් වෙනත් ස්ථානයක වෙන්න පුළුවන් නැත්නම් මහා බැංකුවට ගෙනල්ලා වෙන්න පුළුවන් ඒ ස්ථානට ගිහිල්ලා වෙන්න ඔය කොහේ හරි තැනක ඒක ඒ පරීක්ෂණ නිලධාරියා තීරණය කරන තැනක සැපීමට නියම කරනවා ඊළඟට ඕනෑම අවස්ථාවක අදාළ ආයතනයේ හෝ ඉහතින් සඳහන් කළ ආයගේ පරිශ්‍රය ඒ කියන්නේ අර මුලින් කියපු ලයිස්තුවේ
ආයතනයක්, අධ්‍යක්ෂවරයෙක්, සේවකයෙක්, නියෝජිතයෙක්, ගණකාධිකාරියෙක්, විගණකයෙක් ආදී වශයෙන් පරිසරයට, ගබඩා ප්‍රදේශයට, එහි තිබෙන වාහනයකට ඇතුළු වීම හෝ එම ප්‍රදේශයේ සුරක්ෂිතාගාර කර ඇති මුදල්, විනිමය බිල්පත්, සංස්ථා හා රජයේ සුරකුම්පත් ගණන් තබා ගැනීම මෙන්ම වෙනත් ස්ථානයක තිබෙන විට එයට ඇතුළු වී ඉහත පරිදිම පරීක්ෂා කළ හැකි වීම. ඔය කලින් විදිහටම ඔය ඔක්කොම දේවල් කරන්න පුළුවන්. ඊළඟට ඉහත සඳහන් පුද්ගලයන් සියල්ලන්ගෙන්ම සහ එම ව්‍යාපාරය ගැන තොරතුරු දන්නා අන් සියලු තැනැත්තන්ගේ සන්තකයේ පවතින තොරතුරු පිළිබඳ ප්‍රශ්න ඇසීම, වාර්තා කිරීම, ප්‍රකාශ සටහන් කර ගැනීම හෝ දිවුරුම් හෝ ප්‍රතිඥා දෙන ලෙස නියම කිරීම. ඒවත් පුළුවන්. බලය. ඊළඟට විමර්ශනයට අදාළ. right? විමර්ශනයට අදාළ. විමර්ශන භාජනය කරන ලබන ආයතනයේ පාලක, පාලිත හෝ ආශ්‍රිත සමාගමකට. බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒවා පාලක, පාලිත හෝ ආශ්‍රිත සමාගම් කියන එක අර මුදල් ව්‍යාපාර පන්තේ ඒකේ වෙනම ඩෙෆිනිෂන්ස් වල තියෙනවා. මොනවද ඒවා කියන එක. ඒවා පැහැදිලිව ඔයගොල්ලෝ බලා ගන්න. මට දැන් කොහොම කියන්න වෙලාවක් නැහැ. හරිද? බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකයාගේ මතය අනුව එම ආයතන සමග හෝ එම පුද්ගලයා සමග සැලකිය යුතු මූල්‍ය සම්බන්ධතාවක් ඇති පුද්ගලයන් හෝ පාර්ශ්වයන් වෙත යතින් සඳහන් කළ ආකාරයටම තොරතුරු සපයන ලෙස නියම කරන්න පුළුවන්. ඒ ආශ්‍රිත ආයතනයකට පාලක, පාලිත ඕන කෙනෙකුට අර විදිහටම කියන්න පුළුවන්. ඒ තොරතුරු කියන ආකෘතියකට අනුව දෙන්න ගිහිල්ලා පරීක්ෂා කරන ඕන එකක් කරන්න පුළුවන්. සියලු තොරතුරු දන්නා වෙනත් පාර්ශ්වයන් සිටිනම් ඔවුන් සමග සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන්න පුළුවන්, හොයන්න පුළුවන්, බලන්න පුළුවන්. වෙනත් ලිඛිත නීතියක කුමක් සඳහන් වුවද? ඒ කියන්නේ වෙන නීතියක මොනවද සඳහන් වුවත් විමර්ශන කටයුතු සඳහා පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහාය ලබා ගැනීම. වෙන නීතියක මොනවද තිබුණත් ඒවා අභිබවා ඒක සුපර්සීඩ් කළා මේ නීතිය සුපර්සීඩ් මේක බලංගුයි මේක බලාත්මකයි. ඉහත අරමුණු සඳහා සුදුසු සැලකනවා වෙනත් යම් ක්‍රියාමාර්ගයක් ගැනීම. ඒ කියන්නේ මොනවා හරි අවස්ථානෝචිත පරිදි වෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්න බලයක් තියෙනවා. ඊළඟට ඉහත කරුණු පිළිබඳ විමර්ශනයේදී බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂකයා සෑහීමට පත්වන්නේ නම් ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කරනවා. මොනවාද සෑහීමට පත්වන්නේ? ඉයස්. මේ අපි පරීක්ෂණය කරපු විමර්ශනය කරපු ආයතනය අනවසර මුදල් ව්‍යාපාරයක්. unauthorized finance business එකක් කියලා සෑහීමට පත් වෙනවා නම් ඒ පිළිබඳ මහා බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කරන්න අවසන් වශයෙන්. ඔන්න ඔය බලතල සියල්ලම මෙයාට ලැබෙනවා මේ පනතේ පනවල තියෙන ඔය කියපු විධිදාන ප්‍රකාරව. right? ඒක පැහැදිලි ඇති. clearද? clearද? මම මෙච්චර කතා කරපු කාරණා clearද? දැන් අපි අනවසර මුදල් ව්‍යාපාර මොනවද කතා කරා? very clear. okay. අනිත් තරත් එහෙම ඇති කියලා මම හිතනවා. දැන් අපි කියන්නේ ඊට පස්සේ ඒ අනුව මේ සම්බන්ධ විමර්ශනයක් පැවැත්වීමේ බලය තියෙන්නේ කාටද? එයාට තියෙන බලතල මොනවද කියලා අපි කතා කරා. right. හරි. ඊළඟට අපි බලමු ඉතුරු ටික. ඊට පස්සේ ඉහත සඳහන් කළ ආකාරයට විමර්ශනයක් කිරීමෙන් පසු, ඒ කියන්නේ after investigation, එම ආයතනයේ හෝ පුද්ගලයා අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන යන ලබන බවට තීරණය කිරීමේ අධිකාරී බලය. අර කලින් කතා කරේ එහෙම විමර්ශනයක් කිරීමේ අධිකාරී බලය. Investigation authority. Right? Firstly, we discussed the investigation authority. Right? Right? Investigation authority is DSNBFI. How the director supervision on bank and what are the powers of this person or assigned to any other person. එයාට බලය මොනවද කියන එක. right? දැන් අපි කතා කරන්න යන්නේ එහෙම විමර්ශනයක් කළා එහෙම ඒ මුදල් මණ්ඩලයට වාර්තා කරාට පස්සේ එහෙම අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන ලබන බවට තීරණය කිරීමේ determination of the unauthorized finance business. Determination of the unauthorized finance business. කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබේ. ඒ බලය තියෙන්නේ කාටද? Monetary Board of the Central Bank of Sri Lanka. ඒක මතක තියාගන්න. ඉන්වෙස්ටිගේෂන් පාව එක තියෙන්නේ DSNBFIට. අනවසර මුදල් ව්‍යාපාරයක් කියලා තීරණය කිරීමේ බලය තියෙන්නේ මුදල් මණ්ඩලයට. පනතේ 42 4 වගන්තිය ප්‍රකාරව
පන්තේ 42 4 වගන්තිය ප්‍රකාරව මෙම බලය ලැබී තිබෙන අතර එවැනි තීරණයක් ගැනීමෙන් පසුව කඩිනමින්ම ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පනතේ සඳහන් කරනවා. එවැනි තීරණයක් ගත්තට පස්සේ after determination of this unauthorized finance business decision, right? ඊට පස්සේ ගන්න පුළුවන් ඉක්මනින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක ඊළඟට අපි කතා කරන්න යන්නේ. මොනවද? ඉහත සඳහන් කළ පරිදි විමර්ශනයේ තොරතුරු ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වාර්තා කළ පසු මුදල් මණ්ඩලය විසින් එම ආයතනයට නැත්නම් පුද්ගලයාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙනවා. ඒ කියන්නේ දෙපාර්ශ්වයෙන්ම අහුම්කම් දෙන්න එපා. මේ වාර්තාව එනවා DSNBF එකෙන්. ඊට පස්සේ එහෙම එකක් කියලා තීරණය කරන මුදල් මණ්ඩලය. ඊට පස්සේ අරයට අවස්ථාවක් දෙනවා ඒ පුද්ගලයාට හෝ ආයතනයට ඒ වුණත් නිදහසට කරුණු ඉදිරිපත් කරන්න. ඒ අනුව එම පාර්ශ්ව විසින් පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට නිගමනය කර පාසදාන් පරිදි ක්‍රියාමාර්ග ක්‍රියා කරන්න ඕන කියලා තියෙනවා. ලිඛිතව දැනුම් දෙන්න ඕන ඒ පුද්ගලයාට ලිඛිතව දැනුම් දෙන්න ඕන ඒ අදාළ පාර්ශවයට. ඊට පස්සේ ලිඛිතව දැනුම් දෙන්න ඕන. ඊට පස්සේ එම දැනුම් දීම සමගම හෝ ඉන්පසු අවශ්‍යයි සලකුණු ලබන විධාන නිකුත් කරන්න ඕන. එම ව්‍යාපාර කටයුතු වෙනත් පාර්ශවයකට පවරීම කරන්න පුළුවන් අවශ්‍ය නම් එහෙම නැත්නම් තන්පතු ආපසු ගෙවීම හෝ සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා නිසි අධිකරණ වලය ඇති අධිකරණයකට නියමිත කාලයක් තුළදී ඉල්ලීමක් කරන්න පුළුවන්. වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමන විධිවිධාන තිබුණද මුදල් මණ්ඩලය විසින් පාස්දාන් ක්‍රියාමාර්ග ගනු ලැබේ. ඔන්න ඔය ක්‍රියාමාර්ග ගත්තාට පස්සේ යාට අවස්ථාවක් දීලා දැනුම් දීලා අවශ්‍ය විධාන නිකුත් කළා වෙනත් පාර්ශවයකට පවරන්න පුළුවන්. නැත්නම් අධිකරණයට ගිහිල්ලා ගණන් පෙරලා අවසා දාන්න නිසි බලයක් තියෙන අධිකරණ ගිහිල්ලා ඒ අනුව වෙනත් ලිඛිත නීතික පටහැනිව කුමන විධාන තිබුණද මුදල් මණ්ඩලය විසින් පාස්දාන් ක්‍රියාමාර්ග ගනු ලැබිය හැකිය. මොනවාද ඒ ක්‍රියාමාර්ග? මෙන්න මේවා. තැන්පත් කරුවෙකු හෝ යම් ගිණුමක් හෝ කොන්ත්‍රාත් කරුවෙකු සමග ඇති කරගත් ගිවිසුමක් සමාලෝචනය කරනු ලැබීමෙන් පසුව මුදල් ආපසු ගෙවීම, පොලි අනුපාතික සහ අය කිරීම සම්බන්ධයෙන් හෝ විධානයක් ඇතුළු ගිවිසුමේ නියමයන් වෙනස් කිරීම. ඒ දේවල් කරන්න බලයක් තියෙනවා. ඊළඟට ඉහත විධාන අනුව කටයුතු නොකරන විට ගණන් බේරා අවසා දැමීම හෝ අධිකරණයකින් බුන්මත් බව ප්‍රකාශ කිරීම සඳහා ක්‍රියාමාර්ගය ඇතුළුව මුදල් මණ්ඩලය විසින් සලකනු ලබන පියවර ගනු ලැබීම. එම ආයතනයේ හෝ තැනැත්තාගේ මුදල් හා දේපල ආපසු ලබා ගැනීම අවශ්‍ය පියවර ගැනීම. එම ආයතනයේ හෝ පුද්ගලයා මුදල් ව්‍යාපාර පන්තියේ විධාන උල්ලංඝනය කරනු ලැබෙන බවට මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව ඇතුළත සංසරණය වන දෛනික සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත් තුනක අවම වශයෙන් ඒ මාධ්‍ය තුනෙන් දැන්වීම් පළ කරනු ලැබීම. දැන්වීම් ඔන්න ඔය ටික ගන්න පුළුවන් ඉක්මනින්ම. අර විමර්ශනයක් කරනවා DSNBF ඊට පස්සේ ඒක මුදල් මණ්ඩලයට වාර්තා කරනවා. මුදල් මණ්ඩලය ඒක සෑහීමට පත් වෙනවා නම් එයා අනවසර මුදල් ව්‍යාපාරයක් කියලා තීරණය කරාට පස්සේ ඔන්න ඔය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මුදල් මණ්ඩලයට තියෙනවා. ඊළඟට තව උපමාතෘකාවක් තියෙනවා. මෙවැනි විමර්ශනයක් අතර අපි අර මුලින් කියපු විමර්ශනයක් අතරතුරදී ක්‍රියාවිරති කිරීමේ නිවේදන නිකුත් කරනවා. අපි අර කිව්වේ බ්‍රීසිං ඕඩර් කියලා අපි කතා කරේ. අර මේකෙත් කතා කරා. ඒ වගේ විමර්ශනයක් අතරතුර ෆ්‍රීසිං ඕඩර්. ඒ කියන්නේ ක්‍රියාවිරහිත කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමේ ගැන උපමාතෘකාව තියෙනවා. හරි දැන් අපිට මම හිතන්නේ විනාඩි 5ක 6ක කාලයක් තියෙන්නේ. ඒ කාලෙට ප්‍රමාණවත් පරිදි මේ ක්‍රියාවිරහිත කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධව අපි කතා කරමු ෆ්‍රීසිං ඕඩර් එක. ඉතුරු ටික අපිට මේ සටහනේ තව ටික ඉස්සරහට ඉතුරු ටික අපිට කතා කරන්න වෙන්නේ ඉදිරි සතියේ තමයි. ඊට පස්සේ ගෝලීය මූල්‍ය අර්බුද ගැන තව යම් ප්‍රමාණයක් නෝට් එක ඇතුල් කරලා තිනවා. ඒවා අපිට ඉදිරි සතියේ කතා කරන්න පුළුවන්. අපි එතකන් අද තියෙන ඉතුරු වෙලාවේ මේ කියන විමර්ශනයක් අතරතුරදී ක්‍රියාවිරති කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධව අපි කතා කරමු. මේ වෙනකන් කතා කරපුවා ක්ලියර්ද ඔයගොල්ලන්ට? මෙන්න කතා කරපුවා ක්ලියර් නේ? සෙල්ලත් කිව්වා කට්ටිය ක්ලියර් කියලා. right. okay. දැන් අපි මේ ඉදිරි පාඩම් ඔක්කොම ඉම්පෝටන්ට් හැම එකම ඉම්පෝටන්ට්. ඔක්කොටම පුළුවන් තරම් සම්බන්ධ වෙන්න ඕගොල්ලෝ. මොකද හැම දිගටම සම්බන්ධ වීම ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ප්‍රශ්න වලට උත්තර සාර්ථකව ලියන්න. දැන් මම දැන් 40ක් විතර ඉන්නවා ඉස්සෙල්ලා. දැන් ඉන්න 36. ඒ කියන්නේ 4ක් විතර ඩ්‍රොප් වෙලා. ඒ කියන්නේ මේ අවුට් වෙලා. මම කියන්නේ ඒක පුළුවන් තරම් අවසන් අවස්ථාව දක්වාම සම්බන්ධ වෙන්න. තව විනාඩි 5ක් විතර තිබුණාට අපි මේක ඉතුරු ටික අපි විනාඩි 5ක් කතා කරමු. මොකද අපිට පොඩි වෙලාවක් ලැබිලා තියෙනවා. ඉදිරි කාලෙත් සීමිත වෙලාවක් තියෙන නිසා. right?
බලමු. ප්‍රයිසිං ඕඩර්. ඒ සඳහන් කළ විමර්ශනයේ අතරතුර අපි අර මුලින් කියපු DSNBF ගේ විමර්ශනයේ අතරතුර නිකුත් කළ හැකි ක්‍රියා විරති කිරීමේ නියෝගයක ස්වභාවය පිළිබඳ මුදල් ව්‍යාපාර පන්තියේ අපි කියපු ෆයිනෑන්ස් බිස්නස් එකේ 44 නව ගතිය සඳහන් වෙනවා. ඒ අනුව යම් ආයතනයක් හෝ තැනැත්තෙකු පිළිබඳව විමර්ශනයේ අතරතුරදී බැංකු නොවන මූල්‍යාසන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා DSNBF විසින් ඕනෑම අවස්ථාවක ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ හැකි වන අතර ඒ ස්වභාවය පහත පරිදි වේ. අන්නේ ෆ්‍රීසිං ඕඩර් එකේ ස්වභාවය මේ මොකක්ද කියලා මෙතන තියෙන්නේ. ආයතනයක් හෝ යම් තැනැත්තෙකුගේ වත්කම් හෝ වගකීම් කොටසක් බැහැර කිරීම. ගන්ධනුවක හෝ ගන්ධනු වර්ගයකට ඇතුළු වීම, තැන්පතු කැඳවීම හෝ රැස් කිරීම. යම් ගිවිසුමකට, දේපලකට, ආයෝජනයකට හෝ සම්බන්ධ යම් ගන්ධනුවකට ඇතුළු වීම තහනම් කිරීම. ඔන්න ඔය ක්‍රියාමාර්ග එකක් හෝ සියල්ලම ගැනීම කරන්න පුළුවන් 44 වෙනි වගන්තිය ප්‍රකාරව DSNBF ට. ආයතනයක් හෝ යම් තැනැත්තෙකුගේ වත්කම් හෝ වගකීම් කොටසක් බැහැර කිරීම. ගන්ධනුවක හෝ ගන්ධනු වර්ගයකට ඇතුළු වීම. ඒ වගේම තැන්පතු කැඳවීම හෝ රැස් කිරීම යම් ගිණුමකට, ගිවිසුමකට, දේපලකට, ආයෝජනයකට හෝ සම්බන්ධ යම් ගනුදෙනුවකට ඇතුළු වීම තහනම් කිරීම. ආදි වශයෙන් කරන්න පුළුවන්. right? කරන්න පුළුවන්. එසේම මෙවැනි ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් මේ වගේ ෆ්‍රීසිං ඕඩර් එකක්. එම නියෝගය නිසි අධිකරණයක් මගින් තහවුරු කරන තෙක්. අන්න එකයි. නිකන් හිතන විදිහට ෆ්‍රීසිං ඕඩර්ස් නිකුත් කරන්න බෑ. ඒක නිසි අධිකරණයකින්, නිසි අධිකරණ බලයක් සහිත අධිකරණයකින් තහවුරු කරන තෙක් නිකුත් කිරීමේ දින සිට දින 7ක් ඉක්ම වූ කාලයකට බලාත්මක නොවිය යුතුයි. ඒ කියන්නේ දින 7කට විතරයි මෙවැනි ෆ්‍රීසිං ඕඩර් එකක් බලාත්මක වෙන්නේ. ඊට පස්සේ දින 7ක් ඇතුළත ඒ නිසි අධිකරණ බලයක් තියෙන අධිකරණයකට ගිහිල්ලා ඒකට තහවුරුවක් ලබා ගන්න ඕන. ඒක රැටිෆයි කරන්න ඕන. ඉක්ම වූ කාලේ බලාත්මක නොවිය යුතුයි. එය තහවුරු කිරීම සඳහා මහා අධිකරණය සඳහා සුදුසුයි අපේක්ෂා කරන යම් කාලයකට දීර්ඝ කරනු ලැබේ. ඒ කියන්නේ මේක මහා අධිකරණයට ගිහිල්ලා ඊට පස්සේ මේ ෆ්‍රීසිං ඕඩර් එක සුදුසුයි තීරණය කරන මාසයකට, දෙකකට, තුනකට ආදී වශයෙන් ඒ විමර්ශනයේ ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම නිසි අධිකරණය යන මහා අධිකරණයෙන් කරන්න පුළුවන්. ඊළඟ තැන්පතු බාර ගැනීමට අදාළව බලපවත්නා නීති රීති මගහැර යමින් විවිධ වූ උපාය මාර්ගයන් භාවිතා කරමින් සාමාන්‍ය මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම සඳහා විවිධ ආයතන හා පුද්ගලයන් ආකර්ෂණීය වූ මූල්‍ය සේවාන් තුලින් මූල්‍ය සේවාන් කලින් කලට ඉදිරිපත් කරනු ලැබේ. ඒ කියන්නේ මෙවැනි ඒවා කලින් කලට එනවා මෙවැනි යෝජනා. තැන්පතු බාර ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේ නීති මගහැරලා යන අපි කලින් කිව්වේ අර වෙන නම් තියෙන ඒවා. සම්බන්ධ විවිධ උපාය මාර්ග කලින් කලට එන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවක ඒවා ආකර්ෂණය වෙනවනේ මිනිස්සු. එවැනි අවස්ථාවක මේ තැන්පතු සහ සම්බන්ධ වන මුදල් ව්‍යාපාර පන්තියේ ප්‍රතිපාදන මෙන්ම අනවසර මුදල් ව්‍යාපාරයන් වන පිරමීඩ යෝජනාවක් පිළිබඳ දැනුවත් වීම වැදගත් වෙනවා. අපි දැන් ආයේ එතෙන්ට යන්න හදන්නේ පිරමීඩ් ගැන. මෙතන අපිට දැන් තියෙන වෙලාව අනුව තව විනාඩි 2-3 කාලයක් තියෙනවා. මෙතන ඉඳලා අපිට කතා කරන්න වෙන්නේ ඊළඟ සතියේ. right? ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ තැන ඉඳලා මෙන්න මෙතන ඉඳලා අපිට next week එකේ කතා කරන්න තියෙන බව මතක තියාගන්න ළමයි. එතකොට අපි ලබන සතියේ අපේ පාඩම අපි කන්ටිනියු කරන්නේ මෙන්න මෙතන ඉඳලා. right? මෙන්න මේ පැරණි එකේ ඉඳලා බව මතක තියාගන්න. ඊට පස්සේ අපිට ඒක කතා කරන්න පුළුවන්. එතකොට අදට નિયમિત පාඩම් වලින් අපි මෙන්න මේක ඉවර කළා. ඒ වගේම මෙන්න මේ අනවසර මුදල් ව්‍යාපාර කියන එක ඉවර කළා. PowerPoint එක මේ note එකේ මෙන්න මෙතනලා අපිට කතා කරන්න තියෙනවා. මෙන්න මේ කියන government securities market එක කතා කරන්න තියෙනවා. ලබන සතියේ අපිට ඉඩ ලැබෙනවා නම් මේක කතා කරලා ඉවර කරලා. right? ඒතර අදට අපි පාඩම ඉවර කරනවා. next week අපි මෙතන ඉඳලා continue කරනවා. එහෙනම් සීලම දෙනාට thank you. right? අපි අදට මෙතනින් අවසන් කරනවා. අපි next week ඉඳලා අපි ඊට ටික කතා කරමු. right? thank you.